අයිබෝන් ඔබ සියලු දෙනාටම අදත් සුපුරුදු පරිදි තුලාව දේශපාලන සංවාදයේ සමගිනී ඔබ එක්ක සිටින්නේ. ඔබ දන්නවා මේ දිනවල ලංකාව පිළිබඳව ලංකාව දිහා බොහෝ දෙනෙක් බලාගෙන සිටිනවා. ඒ තමයි මානව හිමිකම් චෝදනා පිළිබඳව ලංකාවට එල්ලවන මානව හිමිකම් චෝදනා පිළිබඳව. පසුගිය 14 වෙනිදා ජිනීවා නුවරදී ඒ පිළිබඳව චෝදනාවලියක් යෝජනාවලියක් ලංකාවට එරෙහිව ඉදිරිපත් වුණා. බොහෝ කරුණු ගණනාවක් අඩංගු වෙලා තියෙනවා. මේ චෝදනා අදීය චෝදනාවක් නෙමෙයි. වසර ගණනාවක් පුරාම ලංකාවට එරෙහිව මේ ජිනීවා නුවරදී මේ චෝදනා නැගෙනවා. මොනවාද සිද්ධ වුණේ? මේ නැගෙන චෝදනාවලට අපි නිසි පිළිතුරු දීලා තියෙනවද? ඒකම මේ චෝදනාවලින් ජිනීවා වලින් මානව හිමිකම් කොමිසමෙන් මේ නැගෙන චෝදනා නිසා ලංකාවේ ඉදිරි අනාගතයට මොනවා වෙයිද? ජිනීවා චෝදනා නිසා රටට මොනවා වෙයිද? රටට බොහෝ දේවල් මේ වෙනකොට වෙලා තියෙනවා. ආර්ථික වශයෙන් අපි ඉතාමත් පල්ලෙහ තත්ත්වයට වැටලා තියෙනවා. සමාජීය වශයෙන් අපි ඉතාමත් පල්ලෙහ තත්ත්වයට වැටලා තියෙනවා. අපි උද්දමනය ගත්තොත් අර 3 ස්ථානයේ හිටපු අපි 7 ස්ථානයට ආවා කියලා අද පොඩි සුබදායක දෙයක් විතරක් අද දැනගන්න ලැබුණා ජාත්‍යන්තර වශයෙන්. හැබැයි රටේ තත්ත්වය තවමත් හොඳ තත්ත්වයක නැහැ. ඇත්තම කතා කරොත් රටේ තත්ත්වය තවමත් හොඳ තත්ත්වයක නැහැ. ඒ අතරේ තමයි ජිනීවා වලදී මෙන්න මේ චෝදනාත් නැගෙන්නේ. මේ චෝදනා පසුපස තියෙන තත්ත්වය කුමක්ද? මේ චෝදනාවලට ලංකාව පැත්තෙන් එහෙම නැත්නම් මේ ආණ්ඩුව පැත්තෙන් අපේ යාන්ත්‍රණයේ පැත්තෙන් නිසි පිළිතුරු ලැබිලා තියෙනවද? සහ මේ නැගෙන චෝදනාවලට අපේ පැත්තෙන් නිසි ක්‍රියාමාර්ග ගන්න හැකියාවක් තියෙනවද? මෙන්න මේ සියලු කරුණුත් එක්ක තමයි තුලාව දේශපාලන සංවාදය අද අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. අපි මේ සඳහා විද්වතුන් මේ විෂය පිළිබඳව කතා කරන්න පුළුවන් වියතුන් 4 දෙනෙකුට ආරාධනා කළා. තව වියතෙක් සම්බන්ධ වෙනවා අපත් සමග. අපි මුලින්ම හඳුන්වලා දෙමු. අද අපත් සමග සම්බන්ධ වෙනවා ආචාර්ය ජයහන් පෙරේරා මහත්මයා. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. ඒකම නීතිඥ උපුල් කුමරප්පෙරුම් මහත්මයා. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. ඒකම නීතිඥ මනෝජ් ගමගේ මහත්මයා. අයිබෝන් ඔබතුමාට. ඒකම නීතිඥ ප්‍රතිභා මහනාමේව මහත්මයා. අයිබෝන් ඔබතුමාට. ඒකම හේක් නුවර සිට අපත් සමග සම්බන්ධ වෙනවා ආචාර්ය උදන් පොණෑන්ඩු මහත්මයා. අයිබෝන් ආචාර්යතුමනි. මම හිතන්නේ මේ සංවාදය තුලදී අපිට පැය දෙකක කාලයක් තියෙනවා. මේ ජිනීවා වල අපට නැගෙන චෝදනා නැගුණු චෝදනා මම මුලින් කිව්වා වගේ ඒ චෝදනා ඇයි නැගුණේ? ඒ චෝදනා වලින් අපිට බේරෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් අපි කියන විදිහට අපේ යාන්ත්‍රණයකින් දේශීය යාන්ත්‍රණයකින් මේ නැගෙන චෝදනාවලට විසඳුම් ලබා දෙන්න පුළුවන්ද? මෙන්න මේ කරුණු පිළිබඳව තමයි අද අපි සාකච්ඡා කරන්නේ. වට තුනක් මේ සාකච්ඡාව අපිට පවත්වනවා. පළවෙනි වටේදී විනාඩි 6කුත්, දෙවෙනි වටේදී විනාඩි 8කුත්, තුන්වෙනි වටේදී විනාඩි 6කුත් ලැබෙනවා. ප්‍රශ්න කිරීම සිද්ධ කරන්නත් පුළුවන්. මම කැමති ආචාර්ය උදන් පොණෑන්ඩු මහත්මයාගෙන් සම්බන්ධ වෙනවා. හිතන අපස්සම සම්බන්ධ වෙලා ඉන්නවා. ඔව් මම හිතන්නේ ආචාර්ය උදන් පොණෑන්ඩු මහත්මයා මම ඔබතුමාගෙන්ම ආරම්භ කරන්න කැමතියි. දැන් ඔබතුමා සම්බන්ධ වුණා. පසුගිය 14 වෙනිදා මේ ජිනීවා නුවර පැවති මානව හිමිකම් කොමිෂන් සභාවේ සැසිවාරයට ඔබතුමා සහභාගී වුණා කියන එක තමයි අපිට දැනගන්න ලැබුණේ. ඇත්තටම ජිනීවා වලදී මොකද වුණේ? මොකක්ද අපිට එරෙහිව නැගුණු ප්‍රධානම චෝදනාවන්? මම ඇත්තටම මේ නිල සැසියවන්ස් හෝ මේ නැත්නම් සයිඩ් ඉවෙන්ට්ස් වලට සහභාගී වුණේ නැහැ. නමුත් මගේ අවධානය සහ උනන්දුව තිබුණේ මේ මෙවර 51 වෙනි සැසියේදී කොහොමද න්‍යාය පත්‍රයට බලපෑමක් කරන්න විවිධ කණ්ඩායම් ඒක රාශී වෙන්නේ කොහොමද කියන එක නිරීක්ෂණය කරන්න එක තමයි මගේ උනන්දුව තිබුණේ. ඇත්තටම අර ඔප්ටික්ස් කියලා අපි කියනවා ඉංග්‍රීසියෙන්. ඒ පෙනෙන දේ මොනවද කියලා ඒ පෙනෙන දේ වලින් ඒ රෙසලූෂන් එකට එහෙමත් නැත්නම් ඒ වාර්තාවට කොහොමද බලපාන්නේ කියන එක. දැන් ඒක තමයි මගේ උනන්දුව තිබුණා. මීට පෙර වතාවන් වල මම ඉතාමත් උනන්දුවෙන් ඒ සැසි වලට සහභාගී වුණා, සයිඩ් ඉවෙන්ට්ස් වලට සහභාගී වුණා. නමුත් මෙවර මට ලොකු කුතුහලයක් තිබුණා. මෙතන ලොකු දැන් වෙනසක් වෙනවා කියලා. ඒකේ සාධනීය පැත්තකුත් තියෙනවා, අභියෝගාත්මක පැත්තකුත් තියෙනවා. දැන් මම ඒකට කෙටි අපි ඉතිහාසය ගත්තොත් මේ අපි සාමාන්‍යයෙන් අපේ ජනවහරේ තියෙනවා ජෙනීවා යනවා කියන එක බොහොම මේ නිෂේධනීය අදහසක් ලෙස තමයි අපිට සමාජගත වෙලා තියෙන්නේ.
කියන්නේ මේ කේලම් කියන්න යනවා රටට එරෙහිව යනවා එහෙමත් නැත්නම් මේ රට පාවා දෙන්න යනවා වගේ එහෙම මතයක් ගොඩනැගිලා තිබුණ කාලයක්. නමුත් මේක තරමක් දුරට වෙනස් වුණා. මේකට මේ යන කට්ටිය දැන් කොහොමදත් රජයේ මේ නිල නියෝජිතයන් යනවා. ඒක මොන ආණ්ඩුවක් ආවත් ඒක වෙන දෙයක්. නමුත් ඊට අමතරව මේ යම් බලපෑම් කණ්ඩායම් ලෙස යන කණ්ඩායම් මේ කාලෙන් කාලේ වෙනස් වුණා. දැන් මීට මං හිතන්නේ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලේ මතක ඇති මේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා සහ වාසුදේව නායක්කාර මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ගිය ඒකයි ඒ වාර්තාවන් මේ ෆොටෝ සහ මේ මොනවද ලියකියවිලි මේ ගුවන් තොටුපළේදී අල්මය ගත්ත හැටි ඒක කාලයක්. ඊට පස්සේ එනවා සරත් වීරසේකර වගේ මන්ත්‍රීවරයෙක් වෙන්න ඉස්සෙල්ලා ඔහු යන. දැන් ඒක ටිකක් මේ ඉන්ටරෙස්ටිං දෙයක්. හැබැයි දැන් ඔය අතරතුරේ තිබුණේ එතන අර ඩොමිනේට් කරේ එහෙමත් නැත්නම් එතන අර එක්තරා විදියකට ලොකු අධිකාරියක් වගේ බලපෑමක් හැටියට තියන් හිටියේ ද්‍රවිඩ දමිළ මේ කණ්ඩායම් විශේෂයෙන් LTT සංවිධානයට හිතවාදී කියලා හිතන්න පුළුවන් කණ්ඩායම් තමයි එතන ඇත්තටම ඒ අර ප්‍රධාන න්‍යාය පත්‍රයට ලොකු බලපෑමක් කරේ. නමුත් දැන් ටික කාලයක් යනකොට ඔක වෙනස් වෙනවා. ඉන්පසුව දැන් 51 වෙනි සැසිය දැන් මෙවර සැසිය වෙද්දි මම දකිනවා ඊටත් වඩා පිම්මක් ඉස්සරහට ගිහිලා තියෙනවා. විශේෂයෙන් මේ වාමාංශික පක්ෂවල මේ මම නම් වශයෙන් කියන්න කැමති නැහැ. ඔවුන් ඇත්තටම මීට කලින් මේ ජෙනීවා යෑම ගැන ලොකු සාධනීය හැඟීමක් තිබුණ නැහැ. ඒකෙදි ඔවුන්ගේ තිබුණේ මේකට ගිහිල්ලා වැඩක් නැහැ. ඔවුන්ගේ එක්තරා විදියකට යම් විදියකට අර රිසර්වේෂන්ස් එහෙමත් නැත්නම් මේ ඉගෙන පොඩි මේ අඩමානයක් වගේ තිබුණේ. ඒකෙන් වෙනස් වෙලා මෙවර ඉතාමත්ම මේ පිබිදීමකින් ඒ කණ්ඩායම් මේ ජෙනීවා නුවරට ඇවිල්ලා තියෙනවා. ඇත්තට මේ සැසිය පැවැත්වෙන්න ඉස්සෙල්ලත් දැන් සුමාන දෙකකට වගේ ඉස්සෙල්ලා මට මතක විදියට අගෝස්තු 18 වගේ දවසෙත් තිබුණා විරෝධතාවයක්. මේ එක්සත් ජාතීන්ගේ ගොඩනැගිල්ල ඉස්සරහා යුරෝපයේ විවිධ රටවල් වලින් ආපු කණ්ඩායම් මේ විරෝධතාවය කරා. දැන් මේක හොඳ දෙයක්. මේක ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ තියෙන දෙයක්. ඒකේ වෙනස වෙන්නේ මේක මීට කලින් කරේ මීටත් වඩා මේ පරිමාණය ඉතාමත්ම විශාලයෙන් සහ ජවයක් ඊට වඩා තිබුණයි කියලා මට කියන්න පුළුවන්. මේ දමිළ කණ්ඩායම්. දැන් මෙතනදී එක්තරා විදියකට ඔවුන් සිංහල කණ්ඩායම් ලෙස නෙමෙයි මේ අනන්‍ය වෙලා ඉන්නේ. නමුත් ඔවුන්ගේ අනන්‍යතාවය සිංහල සහ දකුණ කියන එක. ඉතින් මෙතනදී මම දකිනවා මේකේ වෙනසක්. ඒකේ එන කණ්ඩායම් වල වෙනස විතරක් අපි බලලා තේරුම් නැහැ. නමුත් මේ මෙතනින් කොහොමද න්‍යාය පත්‍රයට එහෙම නැත්නම් ඒ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට එන ඒ වාර්තාවට දැන් 12 වෙනිදා එක වාර්තාවක් පිට වුණා. ඒකට කොහොමද බලපෑම වෙන්නේ කියලා මේ වගේ අලුත් කණ්ඩායම් ඇවිල්ලා ඔවුන්ගේ ඒ න්‍යාය පත්‍රයට අලුත් දේවල් එක්කව කරනවා. දැන් අපි හිතමු දැන් 12 වෙනිදා මේ වැඩ බලන මේ කොමසාරිස් මේ නාඩාල් නශීප් ඉදිරිපත් කළ ඒ වාර්තාවේ කියවුවොත් අපිට බලන්න පුළුවන් මේ වාර්තාව වෙනදට වඩා තරමක් වෙනස්. ඒ වාර්තාවට අර අපේ සුපුරුදු මොකද මීට කලින් අපේ ලොකු තිබුණ නැමියාවක් මේ ජනවාර්ගික ප්‍රශ්නය ගැන ඊට ඒවා ඉලක්ක කරගෙන තමයි චෝදනා එන්නේ සහ විසඳුම් හැටියට එහෙම නැත්නම් නිර්දේශ හැටියට ඉදිරිපත් කරන්නේ ඒ ප්‍රශ්නය ඒ අර්බුදය විසඳා ගන්න විදියට. දැන් මෙතනදී මම දකිනවා යම් ආකාරයකට දැන් ඒ න්‍යාය පත්‍රය ඊට වඩා ටිකක් පුළුල් වෙනවා. ඒකේ නරකක් නැහැ. බැලුබැල්මට නමුත් අභියෝගය වෙන්නේ මේ න්‍යාය පත්‍රය පුළුල් වීම තුළ අපි අර මුලින් තිබිච්ච අර්බුදය එක්තරා විදියකට ඒක ලඝු වෙනවද එහෙමත් නැත්නම් ඒක ටිකක් පිටිපස්සට තල්ලු වෙලා ගිහිල්ලා ඒකට තියෙන අවධානය නැත්තටම නැති වෙලා යයිද කියන ප්‍රශ්නය තමයි එන්නේ විශේෂයෙන් දමිළ කණ්ඩායම් මේ ගැන විශේෂයෙන් යම් මේ මතිමතාන්තර ඉදිරිපත් කරනවා. ඉතින් මම හිතන්නේ
හොඳ දෙයක් තමයි එතන විවිධත්වයක් ඇතිවීම. මේක මේ එක කණ්ඩායමකට විතරක් සීමා වෙන මේක නිකන් බූදලයක් වගේ දෙයක් නෙමෙයි. ජෙනීවා යෑම කියන එක බලපෑම කරන්න ඕනම දේශපාලන කණ්ඩායමකට ඕන සමාජ කණ්ඩායමකට අයිතිය තියෙනවා. නමුත් එතනදී ප්‍රශ්න වෙන්නේ අර එක්තරා විදියට මේ අපේ තියෙන එතනදී නගන ප්‍රශ්නය මේ ඒක මේ එක්තරා විදියකට අර මේ ඒ තිබිච්ච සැර බාල වෙයිද කියලා. මොකද හැම දෙයක්ම ඇවිල්ලා ඒ ඇජෙන්ඩා එක පිගාන පිරුණම ಜಾති මේ ගොඩක් ව්‍යංජන ඇවිල්ලා යමක් වෙයිද කියන එක. ඒතකොට අර ફોකස් එක එහෙම නැත්නම් අපේ තියෙන අර යොමුව නැති වෙයිද කියන ප්‍රශ්නය තමයි එන්නේ. මොකද දැන් සමහරව ඉදිරිපත් කරන කණ්ඩායම ඕන් කියන්නේ මේ මානව හිමිකම් උල්ලංඝනය වීම. එතකොට ඒක සාධාරණයි. මොකද අපි දැන් 87 89 කාලේ වුණත් ඒ වගේ දේවල් වෙලා මේ නියෝජනයක් වුණා. මේක අලුත් දෙයක්වත් නෙමෙයි. නමුත් මෙතනදී අර අපේ තිබිච්ච මාස 4ක තිබිච්ච අරගලය කියලා අපි මේ බොහොම සරලව කියන ඒ වචනය නියෝජනය වෙන ඒ බලපෑම් කණ්ඩායමින් ඊට පස්සේ ආර්ථික අර්බුදයක් තියෙනවා. ඒකෙන් නැගිච්ච ප්‍රශ්න තියෙනවා. ඉතින් එතකොට මගේ ප්‍රශ්නය වෙන්නේ අර අපේ තිබිච්ච ජනවාර්ගික අර්බුදය ගැටුම පිළිබඳ තිබිච්ච අවධානය ඒ ප්‍රශ්න නොවිසඳී ඒ ප්‍රශ්න මේ වලට හරි පමණ උත්තරයක් නොදී අපි තව දැනකට පණීද කියලා. මම මේ ප්‍රශ්නේ තමයි විශේෂයෙන් මේ අපේ මගේ සහෝදර විද්වත් මේ කණ්ඩායමට මම බාර කරන්නේ. ඒක තවදුරටත් මම දකින්නේ මේක ටිකක් දුරස්තව ඉඳන්. මම හිතන්නේ ඔබතුමන්ලා ඊට වඩා බොහොම නීති විශාරදයන් ලෙස සහ සිවිල් සමාජ නියෝජිතයන් ලෙස ඔබ මීට වඩා මේකට තාක්ෂණිකව නීති වශයෙන් මේක ගොඩක් කිට්ටුවෙන් බලනවා. ඉතින් ඔබ කොහොමද දකින්නේ මේ න්‍යාය පත්‍රය යම් ආකාරයකට සැර බාල වීමක් වගේ දෙයක් වෙනවාද කියන ප්‍රශ්නෙට මම කැමතියි. ඒක මේ අතන මම කැමතියි ඒක ප්‍රොබ්ලමටයිස් කරන එක ප්‍රශ්නයක් ලෙස මතු කරන්න. හොඳයි ආචාර්ය උදන් ප්‍රණන් මහත්මයා මම හිතන්නේ ඔබතුමා අපත් සමග සම්බන්ධ වෙලා ඉන්නවා දිගටම. අපි ඔබතුමාටත් පුළුවන් අපිත් එක්ක ප්‍රශ්න කිරීම කරන්න. ඔබතුමාට ප්‍රශ්නයක් තියෙනවා නම් මේ මණ්ඩලයට ඔබතුමාට පුළුවන් ඒ ප්‍රශ්නය යොමු කරන්න. අපත් සමග දිගටම සම්බන්ධ වෙලා ඉන්න ඔබතුමා. මම හිතන්නේ නිතින් උපුල් කුමරප්පිරම මහත්මයා දැන් අර කිව්ව කාරණේ. ඒ තමයි අපි දීර්ඝ වශයෙන්ම ජිනීවා වලදී දැක්ක දෙයක් තමයි වසර ගණනාවක් දැක්කේ LTT නියෝජනයක්. දැන් මේ වෙනකොට අපේ දේශීය ක්‍රමයේ තුල වමේ නියෝජනයක් දකින්නවා. වමේ පක්ෂ නියෝජනයක් අපි ගත්තොත් ජනතා විමුක්ති පෙරමුණේ නියෝජනයක්, අනිත් පැත්තෙන් පෙරටුගාමී පක්ෂයේ නියෝජනයක් අද ජිනීවා ගිහිල්ලා තියෙනවා. සමහර චෝදනා කරනවා රටට එරෙහිව ගතු කියන්න ගිහිල්ලා තියෙනවා කියලා. හැබැයි උන්ට අයිතියක් තියෙනවා යන්න. මොකද අපි දන්න ඉතිහාසය තුල 87 89 සිද්ධ වෙච්ච දේවල් වලදී අපේ රටේ නියෝජනයක් තිබ්බා. අපේ නීතිඥ මහතුරු ගියා ඒ කාලේ. ගිහිල්ලා රටේ සිද්ධ වෙච්ච දේවල් වලට ඒ කියන්නේ තරුණ ඝාතනයන්ට විරුද්ධව ජිනීවා වලට ගිහිල්ලා කරුණු ඉදිරිපත් කළා. ඒ කාලේ ඉතින් අසීරුවෙන් ගිය අයත් ඉන්නවා. අදත් ඒ අය දේශපාලනයේ රැඳී සිටින අය ඉන්නවා. ඔබතුමා කොහොමද දකින්නේ? දැන් එක්තරා විදියකින් රටට නැගිච්ච චෝදනාව තමයි දිගින් දිගටම LTT පැත්තෙන්. එහෙම නැත්නම් දෙමළ ප්‍රජාවගේ පැත්තෙන් නැගිච්ච චෝදනාව තමයි දෙමළ ජනතාවට අඩත්තේට්ටම් කරනවා කියන එක. යුද සමයේදී අපේ ආරක්ෂකාංශ මේ දෙමළ ජනතාවට ඉතා දැඩි ලෙස හානි කරා කියන එක තමයි අපේ රටට නැගිලා තිබ්බ චෝදනාව. අද මේක වෙනස් වෙලා. මේ අපි චෝදනා මාලාව දිහා බැලුවාම මේ චෝදනා අලුත් වෙලා තියෙනවා. ආර්ථිකය ගැන කතා කරනවා මේ ඇතුලේ. එතකොට අපේ රටේ රාජ්‍ය මේ සේවය ගැන කතා කරනවා මේ චෝදනා ඇතුලේ තියෙනවා. ඔබතුමා දකින්නේ කොහොමද මේ වෙනස? ඒ කියන්නේ මේ ගියේ ගතු කියලා දේශපාලන ගේම් එකකටද එහෙම නැත්නම් ඇත්තටම ජිනීවා වලට ගිහිල්ලා රටේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නද? මෙහෙමයි. උදාන් කිව්වේ යම් මට්ටමකට 2012 ඉඳලා ආපු රෙසලූෂන්ස් ටික බැලුවයින් පස්සේ දැන් වෙනකොට මේ 2021 ආපු රෙසලූෂන් එක අවසාන වශයෙන් ඇවිල්ලා තියෙන 46 නේද? 41 කියන රෙසලූෂන් එක ඔව් ඒක යම් මට්ටමකට පුළුල් වීමක් වෙලා තියෙනවා. ඒක හරි. හැබැයි මම කියන්නේ දැන් උදාන් කිව්වේ ඉස්සෙල්ලාම මේ මුල් අවදියේ යුද්ධයෙන් පස්සේ 2012 13 තාම භයානක තත්ත්වයක් තිබුණානේ ලංකාවට. ඒ අවස්ථාවේදී ඒක ද්‍රවිඩ ඩයස්පෝරාව තමන්ගේ ප්‍රශ්නයක් එක්ක මේ UN කවුන්සලේ ඩොමිනේට් කරපු එක හරි. ඒකේ මේ අධිකාරියක් පවත්වාගත්ත කතාව හරි. නමුත් ඒ අවස්ථාවේදීත්
දකුණේ ප්‍රශ්න එතන තිබුණා. විශේෂයෙන් එක්නැලිගොඩ පැහැර ගැනීම, ඒ වගේම ලසන්ත වික්‍රමතුංග මේ ඝාතනය, ඒ වගේම මන්දනා ඉස්මායිල්ට පහර දීම, ඊළඟට මාතලේ මිනීවල, ඊට පස්සේ මන්නාරම මිනීවල, මේ වගේ ප්‍රධාන පහක් තිබුණා. මේ සිද්ධීන් පහක් මේ රෙසලූෂන් එකේ තිබුණා. UN එක කවුන්සිල් එකේ කතා වුණා. එතකොට ඒ වෙලාවෙත් දකුණෙන් ගියා. ඒ වෙලාවෙත් දකුණේ සිවිල් සමාජය දකුණේ සිවිල් සමාජ නියෝජනයක් තිබුණා මේ සමස්ත කාරණා සම්බන්ධයෙන්. මේ උතුරේ කාරණේ ප්‍රමුඛ වෙලා තියෙනවා. මොකද යුද්ධය අවසන් වෙලා තිබුණා. යුද්ධය අවසන් වීමත් එක්ක උතුරේ ලොකු චෝදනාවක් ආවා දකුණේ තිබිච්ච රජයට ළමයි මෙච්චර ගාණක් ද්‍රවිඩ තරුණයන් මෙච්චර ගාණක් අතුරුදහන් වෙලා තියෙනවායි කියලා. ඒ වගේම ළඟට අත්අඩංගුවට පත් වෙච්ච අය සාක්ෂි සහිතව අත්අඩංගුවේ සිටි බවට කියන කොටසක් ඊට පස්සේ මේ අතුරුදහන් වෙලා තියෙනවායි කියලා. දැන් මේ ඒ ප්‍රශ්න දකුණේ ප්‍රශ්නය සහ උතුරේ ප්‍රශ්නය කියන ප්‍රශ්නේ තරාදියට දැම්මයින් පස්සේ උතුරේ ප්‍රශ්නේ තියෙන බරපතල ස්වභාවය දකුණ කියන්නේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සැහැල්ලු කරන්න ඕන කියලා. එහෙම නැත්නම් මන්දනා ඉස්මායිල්ට පහර දීපු එක සැහැල්ලු කරන්න ඕන කියලා හොය එක්නැලිගොඩ අතුරුදහන් වීම සැහැල්ලු කරන්න ඕන කියන එක නෙමෙයි මම කියන්නේ. උතුරේ ප්‍රශ්නේ දේශපාලනික කාරණා, ඒ වගේම අතුරුදහන් ඒක විශාල පරාසයක් එක්ක ගැට ගැහිච්ච මේ තත්ත්වයක් තිබුණේ. ඉතින් ඒකත් එක්ක උතුරේ ප්‍රශ්නයට සාමාන්‍යයෙන් ලෝකේ බලන ක්‍රමයක් තියෙනවානේ. මයිනොරිටි රයිට්ස් කියන එක ලෝකේ හැමතැනම පිළිගත්ත කාරණයක්. අපි උනත් මයිනොරිටි එක වෙනුවෙන් පෙනී ඉන්නවානේ සමහර වෙලාවට. කියන්නේ පෙනී ඉන්න වෙලාවට පෙනී ඉන්න මේ කියන්නේ අවස්ථාවක් මේ පෙනී සිටිය යුතු අවස්ථාවේ පෙනී සිටිනවානේ. ඒ වගේ උතුර සම්බන්ධයෙන් තිබිච්ච කාරණය සම්බන්ධයෙන් ඒකේ තිබිච්ච ඒක සුළුතරය ආක්‍රමණය කිරීම, සුළුතරය යටපත් කිරීම, සුළුතරය ඝාතනයට ලක්වීම කියන කාරණය ඒ චෝදනාවලට විශාල සහයෝගයක් තිබුණා ජාත්‍යන්තරයෙන්. නමුත් දකුණේ ප්‍රශ්නත් ඒ වෙලාවේ තිබුණා. සහ දකුණේ සිවිල් සමාජය, ඔබතුමාගේ සභාපතිතුමා ඇතුළුව මේ දකුණේ සිවිල් සමාජය ඒ වෙලාවේ ජිනීව ගියා. ජිනීව ගිහිල්ලා ජිනීව වල ඒ දකුණේ වෙච්ච මේ රාජපක්ෂ රජය විසින් දකුණේ කරපු අපරාධ සම්බන්ධයෙන් ඔවුන් ජිනීව වල මැදිහත් වීම කරා. ඔබතුමා කියන්නේ අර ඒ තිබ්බ වාතාවරණයත් එක්ක ඉස්මතු වුණේ අර දෙමළ ජනතාවට වෙච්ච මේ අඩත්තේට ඔව්. මොකද විශේෂයෙන්ම දෙමළ ඩයස්පෝරාව ඉතා බලවත්. අපි ගත්තොත් යුරෝපය හරි ඇමරිකාව හරි කැනඩාව හරි මේ රටවල් ගත්තයින් පස්සේ දෙමළ ඩයස්පෝරාව බලවත්. සහ දෙමළ සංක්‍රමණිකයන් ඒ රටවල් වල පදිංචි වීමත් එක්ක ඒ සමහර රටවල් වල දේශපාලනයට බලපෑම් කිරීමේ හැකියාවක් තියෙනවා මේ දෙමළ සංක්‍රමණිකයන්, ද්‍රවිඩ සංක්‍රමණිකයන්ට. එතකොට ඒ රටවල් වල රාජ්‍යයන්ට දේශපාලනය නිසාම මේ කාරණා සම්බන්ධයෙන් මැදිහත් වීමේ අවශ්‍යතාවයක් ඇති වුණා. නමුත් අද වෙනකොට තියෙන රෙසලූෂන් එක උදාන් කිව්වා වගේ මේක සාධනීය ලක්ෂණ තියෙනවා කියලා මම කියන්නේ මේක 2013 ආපු ඒවට හෝ ඊට පස්සේ දිගින් දිගට 2015 මේ අපි ජොයින්ට් රෙසලූෂන් එකක් ගෙනාවා ඇමරිකාව, EU එක සහ ශ්‍රී ලංකාව යාපාන රජය යටතේ. ඒකට වැඩිය මේක සාධනීයයි කියලා. මොකද මේකේ මේ රටේ පහුගිය කාලේ වෙච්ච ආර්ථික අපරාධ සම්බන්ධයෙන් මේ රෙසලූෂන් එක ගිහිල්ලා තියෙනවා. ඒ දක්වා ඊට අමතරව සෑහෙන තව විශාල විෂය පරාසයක් මේක ඇතුලේ ආවරණය කරලා තියෙනවා. මොකද දැන් අද වෙනකොට ඇමරිකාවේ US කොංග්‍රස් එකට මේ ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයට ඇමරිකාවේ විදේශ සම්බන්ධතා පිළිබඳ මේ කොංග්‍රස් එකේ විදේශ සෙනෙට් එකේ විදේශ සම්බන්ධතා පිළිබඳ ප්‍රධානියා වන බොබ් මෙන්ඩස් සහ තව තිදෙනෙක් ඩික් ඩර්බින් කියලා කෙනෙක්, කෝරි බුකර් සහ පැට්‍රික් ලෙහි කියලා සෙනටර්ස්ලා 4 දෙනා රෙසලූෂන් එකක් මේ ගෙන්නලා තියෙනවා US කොංග්‍රස් එකට ලංකාවේ ආර්ථික අපරාධ සම්බන්ධයෙන්. ඉතින් මේ නිසා මම කියන්නේ සමස්තයක් විදිහට ගත්තයින් පස්සේ මේ රෙසලූෂන් එක ඇත්තටම සාධනීයයි කියලා තමයි මට පේන්නේ. හොඳයි. නීතිඥ මනෝජ් ගමගේ මහත්මයා දැන් මේ බැලුවා මේ නැගෙන චෝදනා මෑත කාලීන චෝදනා. මෙවර මේ තියෙන චෝදනාවලිය ගත්තාම ඉතාමත්ම මෑත කාලේ සිද්ධ වෙච්ච දේවල්. අරගලය ගත්තොත් අරගලයේ තිබ්බ ගොඩක් දේවල් මෙතන තියෙනවා. ආර්ථිකය පිළිබඳව දැන් පුල් මහත්මයා කිව්වා වගේම මෙච්චර කාලයකට අපේ රටේ ආර්ථිකය ගැන කතා කරේ නැහැ. රටේ මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව මේ ජිනීවා වලදී මෙච්චර කාලයකට කතා කරේ නැහැ. පළවෙනි වතාවට කතා කරලා තියෙනවා. දැන් ඔබතුමා දකින විදිහට මේ චෝදනා දිගින් දිගටම 2015ටත් කලින් ඉඳලා 2010 ඉඳලා නැගිච්ච චෝදනා රට ඇතුලේ. ඊට පස්සේ 2019න් පස්සේ 2020 ඉඳලා මේ අරගලය වෙනකම්ම තාමත් දැඩි ලෙස නැගුණු චෝදනා. දැන් මේ චෝදනා ඒ පාලකයන් විසින් ප්‍රතික්ෂේප කරනවා. නෑ. එහෙම දෙයක් උන්නේ නෑ. හොරකම් කරේ නෑ.
හොරු නෑ. ගත්ත සල්ලි නෑ. එහෙම මේක තමයි යන කතන්දරේ. මොකක්ද දකින්නේ ඔබතුමා? ඒ කියන්නේ අර ත්‍රස්තවාදයේ යුගයේ තිබ්බ චෝදනා ටිකක් යට ගිහිල්ලා මේ විශේෂයෙන්ම රාජපක්ෂ පාලනයන් කාලයේ තිබුණු මේ දේවල් පිළිබඳව චෝදනා ඉස්මතු වෙලා තියෙනවා. ඇයි එහෙම වෙලා තියෙන්නේ? මං හිතන්නේ ඊට කලින් අපි ප්‍රවේශයක් ගත්තොත් සුධර්මන් අර ආචාර්ය උදම් මහත්මයා කිව්වා වගේ මමත් දකිනවා යම්කිසි ආකාරයක මේ චෝදනාවල යම් වෙනස් වෙන ස්වරූපයක්. හැබැයි අපි හැම වෙලාවම නරකක් දකින්න ඕනේ නැහැ කියන මතේ මමත් ඉන්නවා. මොකද හේතුව දැන් අපි මේ මැදිරියේම 31 යෝජනාව ආවම 41 යෝජනාව මේ යෝජනා ගැන අපි කතා කරා. 31 උදාහරණයක් විදිහට ගත්තොත් 31 යෝජනාව ආපු වෙලාවේදී මේ 31 යෝජනාව ඉතා බරපතල කාරණයක්. ලංකාවේ හමුදාවට ශ්‍රී ලංකා රජයට දැඩි දැවැන්ත චෝදනාවන් එල්ල වෙලා තිබුණා සහ විදේශීය හමුදාවක් හෝ විදේශීය අධිකරණ විනිසුරුවරුන් ඇවිල්ලා මේ වැනි බරපතල ප්‍රශ්නයන්ට මුහුණ දීමේ අවදානමක් තිබුණා. හැබැයි මේ වන විට මේ චෝදනාවන් යම්කිසි ආකාරයෙන් යම්කිසි පසුබැසීමක් යම්කිසි අඩුවීමක් දකින්නට ලැබෙනවා. දැන් මේ 46 එක යෝජනාවට අමතරව දැන් මේ වෙනකොට ඊයේ දවසේදී ඩ්‍රාෆ්ට් රෙසලූෂන් එකක් 2022 9/12 දිනදී ඒ වාර්තාවක් ඉදිරිපත් වෙනවා. මේක තාම ප්‍රසිද්ධ වෙලා නැතුණාට ටැමිල් ගාඩියන් වෙබ් අඩවියේ මේ කෙටුම්පත් යෝජනාව 46 එක යෝජනාවට තව පියවරක් ඉස්සරහට තියලා ඒකට අලුත් යෝජනාවන් ඇතුළත් කළා තව කෙටුම්පත් යෝජනාවක් ඉදිරිපත් වෙනවා. දැන් ওই යෝජනාවේදීත් දැන් ඔබ අහපු ඔය දූෂණය වංචාව මෙවැනි ආකාරයේ දේවල් සඳහන් වෙනවා. හැබැයි දැන් මෙතනදී අපි දකින්න ඕන හොඳ දේ තමයි දැන් දූෂණය වංචාව වගේ වැනි දේවල් වලට අපි කාටවත් එකඟ විය හැකි දේවල් නෙවෙයි කොහොමත්. ඒවා රටක සංවර්ධනයට රටක ඉදිරි පැවැත්මට ඒවා වැළැක්වීම අත්‍යවශ්‍ය කාරණයක්. ඒක නිසා මං හිතන්නේ ඒ යාන්ත්‍රණය තුල තියෙන අඩුපාඩු සකස් කර ගැනීමේ වගකීම ඕනෑම රජයකට තියෙනවා. ඒක අපි මෙවැනි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ හරහා එන්න අවශ්‍යත් නැහැ ඇත්තටම මම හිතන්නේ. මේකට හොඳම දේ මම දැක්ක අද උදෑසන එක ප්‍රෝග්‍රෑම් එකකදී මම දැක්ක අපේ මහාචාර්ය ප්‍රතිභා මහානාම මහත්මයා ඉතා හොඳ දෙයක් කිව්වා. ඒක තමයි පිටරටින් ඇවිල්ලා අපේ නීතිය හදන්න ඉස්සෙල්ලා අපි ඒක හදන්න ඕන කියලා. මම හිතන්නේ එතුමාගේ නිවැරදි ප්‍රවේශයට මම බොහොම 100% එකඟයි. දැන් මෙතෙන්දී අපි අවබෝධ කරගත යුතු දේ තමයි දිගින් දිගටම ජාත්‍යන්තර මැදිහත් වීම සිද්ධ වෙන්න අපි ඉඩ ලබා දෙනවද? යම්තාක් දුරට මේ වෙලාවේදී මේ චෝදනාවන් සමනය කරගන්න දේශීය යාන්ත්‍රණයක් හදනවාද කියන්නේ. මනෝජ් ගමගේ මහත්මයා දැන් ඔය දේශීය යාන්ත්‍රණය කියන කතන්දරේ අපි දිගින් දිගටම අහනවා. ජිනීවා එනකොටම අපේ පාලකයන් කියන දෙයක් තමයි අපි දේශීය යාන්ත්‍රණයක් හදන්න ඕනේ. අපි දේශීය යාන්ත්‍රණයක් තුල තමයි ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි දැකලම නැහැ. ඒ සඳහා වූ යෝජනාවලියකුත් ඉදිරිපත් වෙලා නැහැ. දැන් ඔබතුමා ආයෙත් කියන දේශීය යාන්ත්‍රණයක් පිළිබඳව. මොකද්ද මේ දේශීය යාන්ත්‍රණය? දේශීය යාන්ත්‍රණය කියන්නේ මං හිතන්නේ දැන් මෙතෙන්දී අපි දකින්නේ තමයි දැන් අලුතෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් නැවත අවිල්ලා තියෙන ස්වාධීන කොමිෂන් සභාව ශක්තිමත් කිරීම පිළිබඳව. ඒක මම හිතන්නේ වර්තමාන ජනාධිපතිවරයා ඒක එසේ විය යුතුයි කියලා පිළි අරගෙන තියෙනවා. ඊට අමතරව මේ පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කාර්ක සභාව ශක්තිමත් කරන්න, ඒකට තරුණයන්ගේ මැදිහත් වීම ලබා ගන්න වැනි සාධනීය ලක්ෂණ වර්තමාන ජනාධිපතිවරයා ඉදිරිපත් කරලා තියෙනවා. මම හිතන්නේ දේශීය යාන්ත්‍රණයක් සැදීමේ ආරම්භක පියවරක් විදිහට මම ඒක දකිනවා. මොකද දැන් අරගලය කරපු තරුණ තරුණියන්ගේ ඉල්ලීම උනේ මේ 225ම කියන දේ නෙමෙයි අපි කියන දේත් අහන්න කියන දේනේ. එහෙමනම් සිවිල් ජන සමාජය මේ යාන්ත්‍රණය තුලට යම්කිසි ආකාරයෙන් නීතිමය ක්‍රමවේදයක් තුල අර කඩම් පැනලා එහෙම නැත්නම් ගිනි තියන්න හදලා එහෙම ක්‍රමවේදයකින් නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුලින් ඔවුන් මේකට සම්බන්ධ කරගැනීමේ යම් උත්සාහයක් යම්කිසි මූලාරම්භයක් වර්තමාන ජනාධිපතිවරයා පෙන්눔 කරනවායි කියලා අපිට මේ දැන් දක්නට ලැබෙනවා. දැන් මෙන්න මේක තමයි මම හිතන්නේ අවශ්‍ය දේ. දැන් ඊට අමතරව මේ ඩ්‍රාෆ්ට් රෙසලූෂන් එකේ තියෙන වැදගත්ම තව කාරණයන් කිහිපයක් තියෙනවා. මෙතෙන්දී පිළි අර ගන්නවා වර්තමාන ආර්ථික අර්බුදයෙන් ගොඩේම සඳහා ශ්‍රී ලංකා රජය මේ වෙනකොට ගෙන ඇති ක්‍රියාමාර්ගවල තියෙන සාධනීය ස්වභාවය. ඒ කියන්නේ නව ජනාධිපතිවරයෙක් පත්වීමෙන් පස්සේ ඔහු ගෙන ඇති සාධනීය පියවරයන් පිළිබඳව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්ක මේ වෙනකොට අපි මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ගෙන ඇති පියවරයන් පිළිබඳව පැසසුමකට ලක් කරනවා. ඉතින් මෙවැනි කාරණයන් තම සාධනීය කාරණයන් විදිහට අපි දකින්න ඕන. අනිත් අතින් ඔබ කියන තවත් කාරණයක් තියෙනවා. දැන් මේ ඇස්සේ ලංකාවේ අරගලයක් කරලා එහෙම නැත්නම් අර බලය ලබා ගන්න බැරි වෙච්ච පක්ෂ අර LTT ඩයස්පෝරාවගේ තන අරගෙන දැන් ඔවුන් අවියෝසවන්න පටන් අරගෙන තියෙනවා මේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය පුරා. මම දැක්කා එක්තරා නීතිඥ මහත්මයෙක් ගිහිල්ලා නීති ආධිපත්‍ය දැන් හොඳට මේ රටේ බිඳවැටලා තියෙනවා වගේ ප්‍රකාශයක් කරනවා. හැබැයි ඇත්තම කාරණය නීති ආධිපත්‍ය බිඳවැටලා තිබ්බේ සුධර්මන් අපි දන්නවා
නීති ආධිපත්‍ය බිඳවන්නේ අර මැයි 9 වෙනිදාන් පස්සේ ජූලි 9 මේ කාලය තුල අපි දැක්ක රටේ නීතියක් නැති ගන්නට වැටලා තිබ්බා. නමුත් වර්තමාන ජනාධිපතිවරයා පත්වීමෙන් පස්සේ මේ වුණිට නීති ආධිපත්‍ය ශක්තිමත් වෙලා තියෙනවා. දැන් නීති ආධිපත්‍ය ශක්තිමත් වීම කියන දේ අදහස් කරන්නේ එක්තරා පුද්ගලයන් කණ්ඩායමකට සීමාච දෙයක් නෙමෙයි. මේක ඉතා වැදගත් කාරණයක් තියෙනවා මේ යෝජනාව තුළ. මෙතෙන්දි කියනවා නීති ආධිපත්‍ය කියන දේ සමස්ත ජනතාවට වැඩි පිරිසකට බලපාන ලෙස ශක්තිමත් විය යුතුයි. ඔබතුමා කියනවා නීති ආධිපත්‍ය ශක්තිමත් වෙලා කියලා. නමුත් නැගෙන චෝදනාව මර්ධනකාරී වැඩපිළිවෙලකට යනවා කියන එක. දැන් ඔබතුමා කියන ආකාරයට නුවන් බෝපගේ නීතිඥ මහත්මයා ජිනීවා ගිහිල්ලා පැහැදිලිව ප්‍රකාශ කරනවා. මර්ධනය ක්‍රියාත්මක වෙලා තියෙනවා. දැඩි මර්ධනයක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ කියන්නේ නීතියට පිටින් ත්‍රස්තවාදී වැළැක්වීම පනත යටතේ අත්අඩංගුව ගැනීම සිද්ධ වෙනවා කියන එක. එතකොට ඔබතුමා කොහොමද කියන්නේ නීති ආධිපත්‍ය ක්‍රියාත්මක වෙනවා? දැන් මෙතෙන්දී ඒ නුවන් බෝපගේ සහෝදරයා එතෙන්ට ගිහිල්ලා කියනකොට දැන් මේ ඇවිල්ලා තියෙන ඊළඟට එන්න තියෙන යෝජනාවේ 4 වෙනි වගන්තිය. 946 එකට ඇතුළත් වෙනවා. මේ 4 වෙනි වගන්තිය කියලා අලුත් වගන්තියක්. මේ වගන්තිය ඉතා පැහැදිලිව කියනවා ඔය මැයි 9 වෙනිදා මේ රටේ ප්‍රජාතන්ත්‍ර නියෝජිතයන්ගේ ගෙවල් ගිනි තිබ්බේවා. පාරේ මිනී මරපුවා. මේවත් මහා භයානක ප්‍රවණතාවයන්. මේවා වහම නතර විය යුතුයි කියලා. ඉතින් ඒක නිසා දැන් මේ කාරණය දැන් ඔය කියන පිරිස් වල ඇඟිල්ල දික් වෙනවා. ඉතින් එතනදී මේක හරි සියුම්ව සලකා බැලිය යුතු කාරණයක්. දැන් අපිට නීති ආධිපත්‍ය රැකීම කියන දේ සුළු පිරිසක් අපි හිතමු දැන් නීති ආධිපත්‍ය රකින්න නම් නීතිය කඩන මිනිස්සුන්ට ඉඩ ලබා දෙන්න බෑනේ. ගෙවල් ගිනි තියෙන කට්ටියට ඉඩ ලබා දෙන්න බෑ. එහෙම නැත්නම් රාජ්‍ය දේපල විනාශ කරන කට්ටියට රාජ්‍ය දේපල මංකොල්ල කරන කට්ටියට ඉඩ ලබා දෙන්න බෑ. ඒක නීති ආධිපත්‍ය රැකීම වෙන්නේ නැහැ. ඉතින් යම්කිසි ආකාරයක උන්ට පුළුවන් චෝදනා එල්ල කරන්න. හැබැයි නීති ආධිපත්‍ය ආරක්ෂා වෙනවා කියන්නේ නීතිය Tamanගේ සියයට අරගෙන මිනිස්සු වැඩ කරන එක නවත්වීම. ඉතින් ඒක යම්කිසි ආකාරයෙන් පාලනය කිරීමේදී යම් යම් පිරිස්වල හිත රිදවීම වෙන්න පුළුවන්. මොකද ඔවුන් පහුගිය කාලයේදී ඒ නීති අතර අරගෙන ක්‍රියාත්මක කිරීම තුල ඒ නිදහස දැන් නැති වුණාම ඔවුන්ට ඒක හිත රිදවීමක් වෙන්න පුළුවන්. හැබැයි රජයක් විදියට අපි මෙතෙන්දී කල්පනා කළ යුතු එකම දේ තමයි එක පැත්තකින් ජාත්‍යන්තරයේ කළමනාකරණය කරන ගමන් අනිත් පැත්තෙන් රටේ ජනතාව සහ රටේ ආර්ථිකය රටේ ඒ දේශපාලන ස්ථාවරභාවය ආරක්ෂා කරගත යුතුයි. මෙන්න මේ සියල්ල ඒකාබද්ධව අරගෙන තමයි අපි මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න ඕනේ. එහෙම නැතුව මේක එක විදියකට බලලා නෑ අපි ජාත්‍යන්තරය කියන දේ අහන්නේ නෑ. එහෙම නැත්නම් අපි ජාත්‍යන්තරය කියන හැමදේම අහනවා. මේ තැනට අපිට එන්න බෑ. මං හිතන්නේ විදේශ අමාත්‍ය අලි සබ්රි මැතිතුමා ඉතා පැහැදිලිව කියලා තිබ්බා. මේ ඉදිරිපත් වෙලා තියෙන යෝජනාවන් යම්කිසි ආකාරයක සමනය කරගන්න. ඒවා යම්කිසි ආකාරයකට අපිට ගැළපෙන තැනකට ගේන්න අපි සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා කියලා. ඉතින් මං හිතන්නේ අපිට සුබවාදී තත්ත්වයක් මෙවර ජිනීවාවලදී බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද හේතුව අපි සතුරු වෙනවා ජනාධිපති නීතිඥවරු දෙදෙනෙක් නිකම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක් නෙමෙයි මේකට මුහුණ දෙන්න ගිහිලා තියෙන්නේ. ඉතා විශිෂ්ට ගණයේ කීර්තිමත් ජනාධිපති නීතිඥවරු දෙදෙනෙක් අද ලංකාව වෙනුවෙන් පෙනී ඉන්නවා මේ චෝදනාවන්ට පිළිතුරු දෙන්න. ඒක නිසා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙනදට වඩා සාධනීය ලක්ෂණයක් මෙවර ජිනීවා තුලින්. ඔව්. ආචාර්ය ජයන් පෙරේරා මහත්මයා දැන් ඔබතුමා සමාජ ක්‍රියාකාරකයෙක් හැටියටත් දැන් ඔබතුමා දකින්නේ දැන් මේ අපි වසර මං ජිනීවා කිව්වහම අපි අවුරුදු වරම ටෙල් නාට්‍යයක් බලනවා වගේ මේක තියා බලන් ඉන්නවා. මේක එනකොට මේක නිකන් අර ඊළඟ කොටස එනවා අර කොටස කොහොමද කියලා ඒ ටෙල් නාට්‍ය මෙගා ටෙල් නාට්‍යයක් දිහා බලන් ඉන්න විදිහට තමයි මේ ජිනීවා චිත්‍රය දිහා බලන් ඉන්නේ. එතකොට දැන් මේ දිගින් දිගටම කියන දෙයක් තමයි දේශීය යාන්ත්‍රණය පිළිබඳව. වගවීම පිළිබඳව දිගින් දිගටම කතා වෙනවා. ප්‍රධානම දේ තමයි වගවීම පිළිබඳව. ඔබතුමා කොහොමද දකින්නේ මේ වගවීම පිළිබඳව? ඇයි අපිට මේ චෝදනාවන් දිගින් දිගටම නැගෙන්නේ? වගවීමක් නැති වගකීමක් නැති රටක් හැටියට අපි පත් වෙලාද? ඔව් අපේ ආණ්ඩු හැමතිස්සෙම කියන්නේ අපි දේශීය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරනවා කියලා. අපිට ඒ නිසා අපිට අවශ්‍ය නැහැ ජාත්‍යන්තරයෙන් මේ බලපෑම්. නමුත් ජාත්‍යන්තරය කියන්නේ සහ අපේ ජනතාවත් කියන්නේ මේක ආණ්ඩුව කිව්වට ඒක සිද්ධ වෙන්නේ නැහැ. වගවීම වෙන්නේ නැහැ. දඬුවම් ලැබෙන්නේ නැහැ කාටවත්. ඉතින් මේක තමයි මම දකින්නේ මූලික ප්‍රශ්නය. මේ යෝජනාවලිය යටතේ තියෙන මූලික ප්‍රශ්නේ තමයි ඉංග්‍රීසියෙන් කියනවා නම් impunity. impunity දඬුවම් නොලැබීම. වැරදි කරනකොට දඬුවම් නැහැ. ඉතින් මේකට අපි මුහුණ දෙන්න ඕනේ. දැන් අපේ ආණ්ඩුව පෙර ආණ්ඩුවක් යහපාලන ආණ්ඩුව ඒගොල්ලන් යෝජනාවලියක් පිළිගත්තා 31 ඒක පිළිගත්තා. ඊට පස්සේ ආපු ආණ්ඩුව ඒක ප්‍රතික්ෂේප කළා. ප්‍රතික්ෂේප කරලා කිව්වා අපි දේශීය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරනවා. නමුත් මොනවද ඒක පේන්නේ අපිට මොනවද මේ දේශීය යාන්ත්‍රණය ඒක මොනවත් ක්‍රියාත්මක වුණේ නැහැ.
ඒ පෙර ආණ්ඩුව ඒ යහපාලන ආණ්ඩුව පොරොන්දු වුණා මේ අතුරුදාහන් වූවන්ගේ කාර්යාලයක් පිහිටවන්නේ ඒක පිහිටුවා. ඒ වගේම හානිපූර්ණ කාර්යාලයක් පිහිටවන්නේ ඒක කළා. ඊට අමතරව කිව්වා අපි සත්‍ය කොමිසමක් පත් කරනවා කියලා. ඒක තාමත් කරලා නැහැ. ඊට අමතරව කිව්වා අපි උසාවි විශේෂ උසාවි පත් කරනවා මේ යුද්ධයේ ඇතිවෙච්ච අපරාධ ඇත්තද බලන්න. ඒ වගේම පොරොන්දු වුණා මේ ජාතීන් අතර ප්‍රශ්නයට දේශපාලන විසඳුමක්. ඒක තමයි යහපාලන ආණ්ඩුව පොරොන්දු වුණේ. ඒගොල්ලන් ඒකේ සමහරක් කළා. මේ හානිපූර්ණ කාර්යාලය පිහිටුවා. ඒ වගේම අතුරුදාහන් වූවන්ගේ කාර්යාලය පිහිටුවා. නමුත් ඒවා ඇත්තට ක්‍රියාත්මක වෙලා ඒක යම් කිසි විදියකට ක්‍රියාත්මක වෙලා නමුත් අපිට තේරෙන විදියකට වෙනසක් වෙන විදියට ක්‍රියාත්මක වෙලා නැහැ. අනිත් ඒවා සම්පූර්ණයෙන්ම කරලා නැහැ. ඒ කියන්නේ සත්‍ය කොමිසම ඒ කියන්නේ මොනවද ඇත්තට යුද්ධය වුණේ? යුද්ධයේ අවසාන කාලෙදී මොනවද වුණේ? සමහරක් කියනවා ලක්ෂයක් මරුණා කියලා අවසාන මාස 6 තුලදී. ඒක දෙමළ මේ දේශපාලන පක්ෂ ඩයස්පෝරාව කියන්නේ ලක්ෂයට වැඩිය මරුණා කියලා. ආණ්ඩුව පැත්තෙන් කියනවා නෑ 10,000ක් විතර මරුණා. UN කියනවා 40,000ක්. අපි ඇත්තට දන්නේ නැහැ. ඒකට අපි බලන්න ඕනේ මොනවද ඇත්තට වුණේ. ඉතින් ඒක තාමත් ඒක වෙලා නැහැ. ජයන් පෙර මහතා දැන් ඔයිට කලින් අපි ගත්තාම 80 89 ගාන හැම වෙලාවෙම කතා කරන කාලවකවානුව. 80 89 කාලේ පිළිබඳව කතා කරන්න ගියේ ජිනීවා ගිය අය කිව්වෙත් ඔය කතන්දරේ. අපේ රටේ 60,000කට වැඩි තරුණයන් අතුරුදහන් වුණා. ඝාතනයට ලක් වුණා. හැබැයි එදා ඉඳලා අද වෙනකුණුත් ඒ පිළිබඳවත් කිසිදු සෙවිල්ලක් බැලිල්ලක් කිසිදු දෙයක් වෙලා නැහැ. ඒ කියන්නේ මේ ජිනීවා වැඩෙන් ප්‍රයෝජනයක් තියෙනවද ඇත්තටම? අපි ජිනීවා යනවා, ජිනීවා අපිට චෝදනා නගනවා. හැබැයි ක්‍රියාත්මක ඉල්ලක් නැහැ. ඇත්තට මොකක්ද මේ ජිනීවා යන එකයි ඒ පිළිබඳ යෝජනාවලියක් ඉදිරිපත් කරන එක අපෙනුම් යෝජනා ඉදිරිපත් කරන එක ඇත්තට මොකක්ද වෙලා තියෙන්නේ මේ වෙනකන්? දැන් අපි අපේ රට ජිනීවා යන්නේ කැමැත්තෙන් නෙවෙයි. අපේ ආණ්ඩුව හැමතිස්සෙම බලන්නේ ඒකෙන් බේරෙන්න, අයින් වෙන්න. නමුත් අයින් වෙන්න අමාරුයි. ඇයි? අපේ රට තුල ඒ ප්‍රශ්න තාම තියෙනවා. ඉතින් ඒ ප්‍රශ්න තියෙන ගමන් තියෙන කල් අපි ජිනීවා වලට යන්න වෙනවා. හැමතිස්සෙම අපි හදන්නේ ඒකෙන් බේරෙන්න. නමුත් බේරෙන්න බෑ. අනිත් එක හැමතිස්සෙම මේ යෝජනාවලි ඒගොල්ලන් ඉදිරිපත් කරන ප්‍රකාශන දරුණු වෙනවා. දැන් ගිය 46 ගිය මේ 2021 යෝජනාවලියේ UN මානව හිමිකම් කවුන්සිලය තීරණයක් ගත්තා ජෙනීවා වල තොරතුරු එක්කව කරන ආයතනයක් යුනිට් එකක් එතන පිටවන්න. දැන් ඒ කාර්යාලය කරන්නේ අපේ රටේ සිද්ධ වෙච්ච ඔක්කොම මානව හිමිකම් උල්ලංඝන අතීතයේ සහ දැන් වෙන ඒවා ඔක්කොම ඒගොල්ලන් එකතු කරනවා. එකතු කරලා ඒක එක දවසක් පාවිච්චි වෙන්න පුළුවන්. දැන් මේ දැන් ඩ්‍රාෆ්ට් රෙසලූෂන් දැන් ඩ්‍රාෆ්ට් එකේ තියෙනවා තව කාර්යයක්. ඒගොල්ලන් කාරණාවක්. ඒගොල්ලන් කියනවා ඒගොල්ලන් මේ රටේ සිද්ධ වෙන වැරදි මේ රටේ අපේ රටේ පිට රටවල් වල උසාවි වල අපේ පුද්ගලයන් අල්ලන්න වැරදිකාරයන්ව අල්ලන්න පුළුවන් විදියකට ඒගොල්ලන් ඒක සකස් කරනවා. ඉතින් මේ ප්‍රශ්නේ යන්නේ මම හිතන්නේ ජාත්‍යන්තරය අපේ රටට හානි කරන්න හදන්නේ නැහැ. ඒක පැහැදිලිවම පේනවා අපේ රටට ඇමරිකාව, ජපානය, ඉන්දියාව ඔක්කොමලා උදව් කරන්න හදනවා අපිට IMF එකෙන් මුදල් ලබා ගන්න. නමුත් මේ රටවල් තමයි මේ යෝජනාවලි පිටිපස්සෙත් ඉන්නේ. ඒගොල්ලන් මම හිතන විදියට ඒගොල්ලන් අපේ රටේ ජනතාවට හානියක් වෙන දේවල් කරන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන් නවත්තන්නේ ඒ සල්ලි. IMF එකෙන් එන සල්ලි නවත්තන්නේ. GSP+ යුරෝපියන් සංගමය කියලා තියෙනවා.
ත්‍රස්තවාද නීතිය ඒක වෙනස් කළේ නැත්තම් ජාත්‍යන්තර මට්ටමට ගෙනාවේ නැත්තම් ඒක සංශෝධනය කළේ නැත්තම් ඒගොල්ලන් GSP+ එක ඒක අපිට ලොකු වරප්‍රසාදයක් අපේ භාණ්ඩ EU එකට අපනායන කරනකොට ටැක්ස් එකක් ගන්නෙ නැහැ. ඉතින් අපේ භාණ්ඩ EU එකේ ලාභයි. ඉතින් ඒ මිනිස්සු ගන්නවා අපේ භාණ්ඩ. ඒගොල්ලන් කිව්වා ඒක අපින් අයින් කරනවා. GSP+ අයින් කරනවා මේ අපි ත්‍රස්තවාද නීතිය වෙනස් කළේ නැත්තම්. නමුත් දැන් අපේ රටේ ලොකු ආර්ථික ප්‍රශ්නයක් තියෙන නිසා වැටිලා තියෙන නිසා මම හිතන්නේ ඒක පාවිච්චි කරනවා කියලා. ඇයි ඒගොල්ලන් අපේ ජනතාවට හානි කරන්න කැමති නැහැ. නමුත් ඒගොල්ලන් අපෙන් ඉල්ලනවා අපේ ප්‍රශ්න අපේ ජනතාවට තියෙන ප්‍රශ්න විසඳන්න. මානව හිමිකම් ප්‍රශ්න විසඳන්න. මේක ඔක්කොම පටන් ගත්තේ ජාතීන් අතර ප්‍රශ්න නිසා, ඒ යුද්ධ නිසා. ඒකේ මුලට විසඳුම් දෙන්න. ඒක තමයි ඒගොල්ලන් ඉල්ලන්නේ. ඒවා නරක දේවල් නෙවෙයි. අපේ රටට ඒවා හොඳ දේවල්. අපි ඒකට උත්තර දෙන්නේ නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. මම පිළිගන්නවා. අපේ රටේ ලංකාවේ ක්‍රමයක් අනුව අපි මේවා විසඳන්න ඕනේ. පිට රටවල් වලට බෑ මේවා විසඳන්න. නමුත් අපේ රටේ ඒවා කරන්නේ නැහැ. අපේ රටෙන් ඒ උත්තර එන්නේ නැහැ. හොඳයි. ප්‍රතිභා මහනාවින් මහත්මයා දැන් ඔබතුමා දකින්න විදිහට ඔබතුමා දිගින් දිගටම අපි දැක්කා කියන දෙයක් තමයි මේ දේශීය යාන්ත්‍රණය කියන එක. ඔබතුමා එන්නේ පෙනී හිටුවා. අද උදෑසනත් ඔබතුමා අද ප්‍රජාතන්ත්‍රවාදී දිනේ ඒ පැවැත්වුණු ඒ සමුළුවේදීත් ඔබතුමා පැහැදිලි කළා මේක දේශීය යාන්ත්‍රණයකින් විසඳගත යුතුයි කියලා. දැන් ජාන් පෙරේරා මහත්මයා කියන ආකාරයට ඇත්ත දේශීය යාන්ත්‍රණයක් තිබ්බොත් හොඳයි රටකට. අපි කවුරුත් කැමති දේශීය යාන්ත්‍රණයකින් අපේ ප්‍රශ්න අපේ මොඩලයකින් විසඳ ගන්න ක්‍රියාත්මක කරන්න. කොහොමද දේශීය යාන්ත්‍රණය? දේශීය යෝජනා කරන දේශීය යාන්ත්‍රණය. දේශීය යාන්ත්‍රණය තියෙනවා. ඊට ඉස්සෙල්ලා මම කිසිසේත් පිළිගන්නේ නැහැ 2009 මැයි අවසානයේ ලංකාවේ යුද්ධයක් තිබ්බයි කියලා. ඒක අමූලික බොරුවක්. It's a humanitarian operation. 2,80,000ක් LTT ත්‍රස්තවාදීන් මුලතිව් වලට ගිහිල්ලා හිර කරගෙන එයාට කැඳ පමණයි දුන්නේ. කොමි කියන ජාත්‍යන්තරේ. අඩු ගානේ මේ අහිංසක ද්‍රවිඩ හිර කරගෙන හිටිය ජනතාව බේරගත්තේ කවුද? ජිනීවා කන්වෙන්ෂන් 4 වල තියෙනවා. යම් කිසි විදියකට මිනිස් පලිහක් ලෙස බොහෝ කාලයක් හිර කරගෙන ඉන්නවනම් එයයි බේරා ගැනීමේ හැකියාව තියෙනවා. දැන් 2,80,000න් පැනලාවම මුලින්ම වෙඩි තිබ්බේ යුද හමුදාවද? නෑ LTT එක. මේක එක පැත්තක් කට්ටියක් කතා කරනවා. තව පැත්තක් තව කට්ටියක් කතා කරනවා. නමුත් මේකේ මධ්‍යස්ථභාවය දකින්නේ නෑ. ඒ නිසා මම ඊටාම පැහැදිලිව කියනවා මේක ඉන්ටර්නැෂනල් හියුමනිටේරියන් ඔපරේෂන් එකකටත් වඩා සර්ව සාධාරණ විදියට තමයි ඒ ආව එළියට ගත්තේ. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ මානුෂීය මෙහෙයුමක්ම තමයි කළේ. මානුෂික මෙහෙයුමක් පැහැදිලිවම. ත්‍රස්තවාදීන් ඇවිල්ලා බෝම්බ ගහනකොට අපි බණ භාවනා කරන්නද? ඒ ත්‍රස්තවාදීන්ගෙන් වුණ හානිය කියනවද? අර මුස්ලිම් දේවස්ථාන ගිනිබත් කරා. සමහර අහිංසක ජනතාව අමිර්ත ලිංගම් වගේ අයව වෙඩි තියලා මරලා දැම්මා. ඒව ගැන කතා නැහැ. අපි මධ්‍යස්ථ වෙන්න ඕන. කුරිරු LTT ත්‍රස්තවාදීන්ට සම්බන්ධ 384ගේ නම් මේ වෙලාවේ නිදහස් කරා. සමහර සංවිධාන ග්ලෝබල් ඩයස්පෝරා වගේ සංවිධාන ඒගොල්ලෝ බිල් 101 කැනඩාවේ සමූල ඝාතනය කරනවායි කියලා පාර්ලිමේන්තුවල සම්මත කරා. එක්කෙනෙක් කතා කරාද? ඔය ලංකාවේ මානව හිමිකම් ගැන කතා කරන නෑ. අපි ඒවට සටන් කරලා තියෙනවා. මේක සම්පූර්ණ වැරදි. මං එන්නම් යාන්ත්‍රණයට. උගත් පාඩම් හා ඒ පිළිබඳව තියෙන LLRC වාර්තාව. පිටු 407යි. මේන ආණ්ඩු ඒක නොකරාට අපිට කරන්න දෙයක් නැහැ. නමුත් LLRC වාර්තාවේ උගත් පාඩම් කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ටික කියවන්න. ඒ නිර්දේශ හරියට කියවනවා නම් මම ඒක පැහැදිලි කරලා දෙන්න. ඒක කරන්න පුළුවන්. මේ ආණ්ඩු වලට වෙලා තියෙන වරද ඔබතුමා වගේ මේ ජිනීවා යනකොට මේක කරනවා. මම ඔය ඉතිස්සලත් කියලා තියෙනවා. ඊට පස්සේ ඒක අමතකයි. ඒව කුණු කූඩේ. පරණගම කොමිෂන් සභා වාර්තාව තියෙනවා. මේවා හදලා නැතිකම නෙමෙයි. අපි මේවා පුනා කියන්නේ මේ තියෙන ටික එළියට අරගන්න. දැන් මේකේ හරි භයානක තත්ත්වයක් පේන්නේ නැහැ. පේනවා. 46 එක කැරකි එනවා. 31 ඕකස්සේ තියෙනවා. 46 එකේ තමයි මෙතුමා කිව්වා මේ නිර්දේශ 18 තියෙන්නේ.
ඒ නිර්දේශ 18 ඊටාම පැහැදිලිව කියනවා 46 OP9 මේ මොකද්ද මේ නැවත කරන්න යන්නේ? මේ කරන්න යන්නේ අපේ යුද හමුදාව මේ ආදී වශයෙන් මිනිස් ඝාතන කරලා තියෙනවා, වැරදි කරලා තියෙනවා, යුද අපරාධ කරලා තියෙනවා. ඒ අය සම්බන්ධයෙන් සාක්ෂි එකතු කරන්න. මං කියනවා යුද හමුදාව හරි පොලිසිය හරි වරදක් කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ අයට දඬුවම් කරන්න ඕනේ. ඒකේ කිසිම දෙයක් නැහැ. ලෝඩ් ගොඩාඩ් ජස්ටිස් ලෝඩ් ගොඩාඩ් හැදුව වාර්තාවක් මේ බ්‍රිතාන්‍ය හමුදා ඉරාකේ කර මිනිස් ඝාතන ඒව තනිකරම මිනිස් ඝාතන මේ අහිංසක ඉරාකේ ජනතාව මැරුවා. එතකොට කිව්වා මේගොල්ලන්ගේ යුද අපරාධික අධිකරණය. මහා බ්‍රිතාන්‍ය කිව්වන්නේ වගකීමෙන් නිදහස් කිරීමේ පනත ගෙනල්ලා සියලුම රණවිරයෝ නිදහස් කර. ඒව හරි මං කියන්නේ එහෙ කරයි කියලා මෙහෙ කරන්න ඕනේ කියලා. ඒ නිසා මේක සමස්තයක් ලෙස අපි බලන්න ඕනේ. ඒ හින්දා තව දුරටත් එනවා හයිබ්‍රිඩ් උසාවිය. මේක ඇස් වහලා ගහන්නේ. මේක අපේ මාධ්‍යයත් වැරදි. මේ ආර්ථික අපරාධයක් ඉස්සරහට දාලා අරක වහනවා. දැන් ඔබතුමත් කතා කරන්නේ ඒකනේ. ජිනීවා කතා කරන්නේත් ඒකනේ. මේ ආර්ථික අපරාධය ගැන ඔක්කොම කතා කරනවා. 46 OP9 යටතේ තියෙනවා මේ කරපු යුද අපරාධ සඳහා විමර්ශනය කරනවා. ඒ අය මේක කැඩුවයි කියලා ජයන් පෙරේරා ආචාර්යතුමා කියන විදියට සාක්ෂි එකතු කරලා තියෙන්නේ. ඒ සාක්ෂි කොහෙද එකතු කරේ? කවුද ඒ සාක්ෂි දුන්නේ? අවුරුදු 20ක් යනකම් ඒ සාක්ෂි එළිදරව් කරන්න බෑ. ඉතින් මේ ආදී වශයෙන් ගත්තාම මේ ජිනීවා වල හැමදාම රඟ දක්වන්නේ ඕක. ඔබතුමා කියන්නේ බඩගින්න ඉස්සරහට දාලා අනතුර වහලා තියෙනවා. අනිවාර්යයෙන්. දැන් මං මේ පොඩ්ඩක් ඉන්න ඕක තිබි හියුමන් රයිට් කොමිටිනේ. ඇයි මේ හියුමන් රයිට් කොමිටි එක විසිරුවා හැරියේ? මේගොල්ලෝ දේශපාලනය කරන්න ගියා. ඊට පස්සේ තමයි හියුමන් රයිට් කවුන්සිල් ආවේ. ඉතිහාසය හොයලා බලන්න. ඒ ඉතිහාසය ගැන උපුල් කතා කරා. නමුත් ප්‍රශ්න තියෙන්නේ හියුමන් රයිට්ස් කොමිටිය විසිරුවා හැරියේ කවුද? ඇයි විසිරුවා හැරියේ? මොකක්ද හේතුව? ඩොනල්ඩ් ට්‍රම්ප්. එතුමා ජනාධිපති වෙලා ඉන්නකොට එතුමාගේ නියෝජිතයන් දෙන්න බෙල්ලෙන් ඇදලා එළියට ගත්තා. මෙතන යන්න එපා. මේක ඇති වැඩක් නැහැ. තනිකරම මේගොල්ලෝ බලන්නේ මේ මානව හිමිකම් දාලා LTT ඩයස්පෝරාව රුද්‍ර කුමාරන්, නැදු මාරන්, ෆාදර් නොයෙල් ඒ කට්ටිය තාම ඉන්නවා. ඒ කට්ටිය ටික ටික හිර කරනවා. මේගොල්ලන්ට යන්න ඕනේ ඒගොල්ලන්ගේ ඒ තියෙන භූමියට. දැන් පොඩකින් ඔබ කිව්වා දැන් උතුරින් හමුදාව අයින් කරන්න කියන්නේ කවුද? ඒ ප්‍රශ්නයක් නෙමෙයිද? එතනින් ගියාට උතුරේ ඉඩම් ටික දෙන්න කියන්නේ කවුද? එම බලෙන් අරන් ඉන්නවනම් දෙන්නේ ප්‍රශ්නයක් නැහැ. මේක ඇවිල්ලා ඇත්ත වශයෙන්ම 31 41 46 ඉදිරියට ගෙන යාම ඒක තමයි මම කැමති අධිකරණ ඇමතුමා පැහැදිලිව 46 ප්‍රතික්ෂේප කරා. නමුත් මේක නැවත එනවා. නමුත් අපි කරන්න ඕන එක නෙමෙයි. අපේ තියෙන LLRC වාර්තාව. LLRC වාර්තාවේ තියෙන නිර්දේශ හරි ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව මැලි වෙනවා නම් ඒක සම්පූර්ණ වැරදි. මම කියන්නේ ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය අපි හදා ගන්න ඕනේ. ඒ හදපු ක්‍රමය ඉදිරියට යන්න ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පුළුවන්. ජාතික පරීක්ෂණයක් කරන්න. ඒසත් ට්‍රේන් එක දීලා තියෙනවා. දැන් ඔබතුමා කියනවා වගේම දැන් දිගින් දිගට තව නැගෙන චෝදනා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත පිළිබඳව. ඔව්. දැන් මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත පිළිබඳව ආයේ ඉතාමත් දැඩි ලෙස කතා කරන්නේ උපුල්පන්තය දැන් මේ දවස්වල දිගින් දිගටම අත්අඩංගුවට ගැනීම සිද්ධ වෙනවා. අරගලයට සම්බන්ධ අය අත්අඩංගුවට. මේ ක්‍රම දෙකකට ගන්නවා. සමහර අය පොදු දේපොළ පනත යටතේ ගන්නවා, සමහර අය ත්‍රස්තවාදී වැල්. හැබැයි මේ එකම දෙයක හිටපු අය ක්‍රම දෙකකට ගන්නවා. දැන් මේකත් ප්‍රශ්නයක් නෙමෙයිද ප්‍රතිමා මහත්මයා? මේ දැන් ජාත්‍යන්තරයේදී මේවා ප්‍රශ්න නෙමෙයිද? එකම අරගලයක හිටපු අය ක්‍රම දෙකකට අත්අඩංගුවට. මොකද්ද මේ වෙන්නේ? කොහොමද ඒක කරන්න පුළුවන් වෙන්නේ? ලංකාව විතරනේ මම ඕනතර රටවල් කියන්නම් එකම සිද්ධිය සම්බන්ධ 52කින් ගත්ත ඒවා. නමුත් මම කියන්නේ 20යි 22 ජයන් පෙරේරා ආචාර්යතුමා කිව්වා වගේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතට ගෙනාව සංශෝධන. ඒකට යුරෝපියන් යුනියන් එක අප්පුඩි ගහලා පිළිගත්තා. ඒකේ හොඳ දේවල් තියෙනවා. මම කියන්නේ රඳවා ගැනීමේ කාලය වැඩි. කිසිම අවස්ථාවක යම්කිසි පෙළපාලියක් ගියයි කියලා විජය කුමාරතුංගලව අත්අඩංගුවට ගත්ත අවස්ථා ලිස්ට් එක මම දෙන්නම්. ඒ හින්දා මේක එක ආණ්ඩුව එක විදිහට පාවිච්චි කරනවා. ඒක වැරදි. මම පැහැදිලිව කියනවා සාක්ෂි නැතුව එහෙම අත්අඩංගුවට ගන්න ඒක වැරදි. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත වෙනුවට අලුත් නව පනතක් කොහෙන් හෝ එන්න ඕනේ. ඒ නව පනතේ මොඩල් එක කොහෙන්ද ගන්නේ? ස්විට්සර්ලන්තයට යන්න. ස්විට්සර්ලන්තය 2021 සම්මත කර ත්‍රස්ත විරෝධී පනත මේ 79 අංක 44 දන තාවකාලික ප්‍රතිපාදන පනතට වැඩිය දරුණුයි. ඒක අන්තිමට ස්විස් රජය තීරණය කරා අපි මේක දානවා ජනමත විචාරණයකට. ඔය කියන NGO ඔක්කොමලා ගිහිල්ලා එපා කිව්වා. ජනතාව 157කින් ඡන්දෙ දීලා පාස් කරා. ඊට පස්සේ 2006 ටෙරරිසම් ඇක්ට් එක ප්‍රිවෙන්ෂන් යුනයිටඩ් කින්ග්ඩම් ගිහිල්ලා බලන්න. ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම විරුද්ධ වුණා. මේ දින 14ක් තියාගෙන ඉන්නවට.
2005 ලන්ඩන් සුණු විසුණු කරා නැහැ දිනානුවක් ඕනේ කියලා කිව්වා. ඕක මහත්තයෝ රිදෙන්න ඕනේ. අපිට ලස්සනට සුපිරි ලෙස කතා කරන්න පුළුවන්. රටකට වැදුනහම තමයි රටේ ඒක බලන්නේ. ඒ කියන්නේ මම පිළිගන්නවා මේක වැරදි. මෙහෙම අත්අඩංගුවට ගන්න ඕන ජුඩිෂියල් කන්සිඩරේෂන් ඇන්ඩ් ජුඩිෂියල් රිවිව් එක තියෙන්න ඕනේ. කිසිම කෙනෙක් බෑ ඒ විදිහට මේව කරන්න. නමුත් 2022 යම් යම් සහන දීලා තියෙනවා. ඒකත් වෙනස් කරලා මට තියෙන එකම දේ සුධර්මන් දැන් ওই ත්‍රස්තවාදී වෙලෙක්කෙන් පනතට අලුත් එකක් ගේන්න කියනවනේ. මම මොඩල් තුනක් දෙන්නම්. අපි USA මොඩල් එකද යන්නේ? ස්විට්සර්ලන්ඩ් මොඩල් එකද යන්නේ? එහෙමත් නැත්නම් අපි යන්නේ ඉන්දියන් මොඩල් එකටද? එහෙම නැත්නම් අපි UK මොඩල් එකද? අපේම මොඩල් එකටද? දැන් අපේ මොඩල් එකක් තියෙනවා මෙතන. ඉතින් දැන් ක්‍රියාත්මක වෙන අපේ මොඩල් එකද? අපේ මොඩල් එක තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක ඇත්තටම මං කියනවා අපි නිකන් කතා කරනවට වගේ සංසන්දනය කරලා බලන්න. හැබැයි දේශපාලන පලි ගැනීම හැටියට කරනවනේ ඒක වැරදි. එහෙම කරලා තියෙනවා ගොඩක් රටවල්. ස්විස්ලන්තයේත් ওই තත්ත්වය තියෙනවා. ආචාර්ය උදන් ප්‍රනාන්දු මහත්මයා ඔබතුමා සම්බන්ධ වෙනවා අපිත් එක්ක මම හිතන්නේ අපත් සමග සම්බන්ධ වෙලා ඉන්නවා. ඔබතුමා දැන් මේ කරුණු කාරණාත් එක්ක මුළු වැඩසටහනටම සහභාගී වෙන්න බැරි නිසා මම ඉතාමත්ම කෙටියෙන් මගේ අදහස් ටික දක්වලා ඊපසු මට යන්න වෙනවා මේ කනගාටුයි ඒ ගැන. නමුත් මං හිතන්නේ උපුල් කුමාරපෙරුම නීතිඥ මහත්මයා ඉතාමත්ම හොඳ කාරණයක් ඉදිරිපත් කළා. ඒ කියන්නේ ඒ තමයි ඔහු සංසන්දනයක් කරා මේ දෙමළ ඩයස්පෝරාව සහ දැන් මේ අලුතින් බිහිවෙන ඒක ඩයස්පෝරාවක් කියන්න බෑ දෙමළ නොවන යම් ආකාරයකට බලපෑම් කණ්ඩායමක් බිහි වෙනවා ඔවුන් අතර මේ යම් සංසන්දනයක් කරා. ඒක මම හිතන්නේ ඉතාමත්ම අපේ සාකච්ඡාවට වැදගත්. මම ඉතාමත්ම කැමතියි ඒක තවදුරටත් සාකච්ඡා කරන්න. දැන් ඔහු කිව්වේ උපුල් කිව්වේ දමිළ ඩයස්පෝරාව රටවල් වල කාලයක් ඉඳලා පුරවැසි භාවය ලබාගෙන ඔවුන්ට ඒ රටවල් වල ප්‍රතිපත්තීන් ඒ රටවල් වල ආණ්ඩු වලට අමාත්‍යංශ වලට යම් ආකාරයකට බලපෑමක් කරන්න පුළුවන් කියලා. ඒක ඒ රටවල් පෙරලා මේ එක්සත් ජාතීන්ගේ වගේ සංවිධාන වලට බලපෑමක් කරනවා. සහ ලංකාවටත් ඒ පීඩනය එල්ල කරනවා. ඒක මම හිතන්නේ ඒක ඉතාමත්ම පැහැදිලිව වෙච්ච දෙයක්. ඒක හොඳක් වෙන්න පුළුවන් නරකක් වෙන්න පුළුවන්. දැන් මේ ගතිකයම අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්ද මේ අලුතින් බිහිවන බලපෑම් කණ්ඩායම. දැන් විශේෂයෙන් මම කියවන අගෝස්තු 18 මම ඉතාමත්ම මේ කැමැත්තෙන් මේ නිරීක්ෂණය කරපු දෙයක් තමයි යුරෝපයේ බර්ලින් ස්ටොක්හෝම් ලන්ඩන් පැරිස් මිලානෝ නේපල්ස් ඒ වගේ රට මේ තැන්වලින් තවත් ගොඩක් තැන්වලින් බස් පිටින් ආවා මේ කණ්ඩායම්. දැන් ඔවුන්ගේ ඔවුන්ටියක් අලුත් කණ්ඩායම් කියලා කියන්න පුළුවන්. මේ සමහරු කියන ඔවුන් 2012ට ආවා. ඔවුන් ඇත්තටම ඔවුන් 2012 ඇවිල්ලා කිව්වේ වෙන කතාවක් කියලා. අපි ඒක පැත්තක තියමු. නමුත් අපි සාධනීය බැලුවොත් මේ අලුත් කණ්ඩායමක් ඔවුන්ට අයිතියක් තියනවා එන්න. දැන් ඔවුන් ඉන්න රටවල් වල අර දමිළ ඩයස්පෝරාවට වගේ ඔවුන්ට බලපෑමක් කරන්න ඉඩක් තියෙයිද? එහෙම වුණොත් මොකද්ද ඊළඟට වෙන්නේ කියන එක. දැන් ඒක වගේ දෙයක් මම හිතන්නේ සාකච්ඡාවට භාජනය කරන එක හොඳයි. මොකද මේ මෙහිම වුණොත් තවත් තත්ත්වය මේ සංකීර්ණ වෙනවා. මට හිතන විදිහට නම් දැන් ඉතාලිය වගේ රටවල් වල මම හිතන්නේ අපේ දැන් ওই දකුණින් ගිය සිංහල මේ අනන්‍යතාවයේ තියෙන කණ්ඩායමට ඒ බලපෑම කිරීමේ විභවය තියෙයිද කියන එක ගැන මට සැකයක් තියෙනවා. නමුත් ඔබට වෙනස් මේ මතයක් තියෙන පුළුවන් මේ කුමාරපෙරුම මහත්මයාට සාන්නේ සෙසුවයට. ඔබතුමා කියන්නේ ඒක තමත් අපේ සාකච්ඡාවට භාජනය කළ යුතුයි. ඔබතුමා කියන්නේ අර දෙමළ ඩයස්පෝරාවට තියෙන බලය ඔවුන්ට තවමත් නැහැ කියන එක. ඔවුන් ඒ තරහ ගොඩනගා ගන්න නැහැ කියන එකද ඔබතුමා කියන්නේ? නෑ මම හිතන්නේ ඒ විභවය තියෙනවාද? මම හිතන්නේ දැනට පේන හැටියට ටිකක් අඩුයි. නැහැයි කියලා කියන්න බෑ. ඔවුන් යම් ආකාරයකට බලපෑමක් කරනවා. නමුත් දමිළ ඩයස්පෝරාව ඔවුන්ගේ සංඛ්‍යාව සහ හිටපු කාලය සහ අර ඒක එක්තරා විදියකට අර මේ බොහොම නාටකීය ස්වරූපකින් ගියේ 83 කියන්නේ මේ නිකන් සාමාන්‍ය සිදුවීමක් නෙමෙයි. ඒක ඉතාමත්ම මේ ලොකු සිදුවීමක්. ඉතින් එතකොට ඒකත් එක්ක ගිය සංඛ්‍යාව දසදහස් ගාණක් ලක්ෂ ගාණක් ගියාම ඊට පස්සේ අවුරුදු 10ක් 15ක් යනකොට ඔවුන් තවදුරටත් සරණාගතයන් නෙමෙයි. ඔවුන් ඒ රටේ සර්ව සම්පූර්ණ පුරවැසියන්. එතකොට දැන් මම දන්නවා
දැන් එංගලන්තේ වගේ රටවල් වල මහා බ්‍රිතාන්‍ය වගේ රටවල් වල සමහර දේශපාලන සමහර කොන්ස්ටිටුවන්සිස් තියෙනවා සමහර මේ ආසන තියෙනවා ඒ ආසනවල ඒ දෙමළ ජනතාවගේ ඡන්දය තීරණාත්මකයි කවුද පත් කරන්නේ කියලා. ඇත්තටම රජුන් තනන්නා ලෙස අපි කියන ඒ කාර්යය ඔවුන්ට තියෙනවා මොකද ඔවුන්ගේ සංඛ්‍යාව තියෙනවා සහ ඔවුන්ට පුළුවන් ඒ ඡන්ද ටික ඒක රාශී කරන්න මොබිලයිස් කරන්න. ඉතින් ඒ සංවිධාන ඒ නිසා ඔවුන්ට යම් ආකාරයකට අර ලෙවරේජ් කරන්න පුළුවන්. දැන් අපි හිතමු විශේෂයෙන් මහා බ්‍රිතාන්‍යය ගත්තොත් දමිළ ප්‍රශ්නය ගැන කතා කර කොන්සර්වටිව් පක්ෂයේ හෝ ලේබර් පක්ෂයේ අය බැලුවොත් ඒ අය බලන්න ඔවුන්ගේ කොන්ස්ටිටුවන්සි වල ඔවුන්ගේ ආසනවල දමිළ ජනතාව හිටපු මේ සංඛ්‍යාව බලන්න. ඒක හොඳටම තේරෙනවා. අපි දැන් ක්‍රොයිඩන් වගේ පැත්තක් ගත්තොත් ඒක ඉතාමත්ම පැහැදිලි. ඒ වගේ ගොඩක් තියෙනවා පැතිද ඒ වගේ අපිට හිතන්න පුළුවන් මේ තත්ත්වය ඇති වෙයි කියලා මේ සිංහල එහෙමත් නැත්නම් දකුණේ ඒ කණ්ඩායමුත් යුරෝපයේ හෝ උතුරු ඇමරිකාවේ මම හිතන්නේ උතුරු ඇමරිකාවෙන් ආවේ නැහැ ගොඩක් නියෝජනයක් ජෙනීවා වලට මම කියන කණ්ඩායම උන් ඇත්තටම අඩු වැඩි වශයෙන් ආවේ යුරෝපයෙන් ඒ විභවයේ තියෙද කියන එක මට හිතෙනවා මොකද ඒක තවත් සංකීර්ණ වෙනවා දැන් අපේ තියෙනවා යම් ආකාරයකට අර ලොබි එකක් එහෙමත් නැත්නම් මතයක් අර මේ තෙරපුමක් තියෙනවා ඔවුන්ට ඡන්ද බලයක් දිය යුතුයි කියන එක. ඒකත් විශේෂයෙන් දැන් ජවිප වගේ උන් නැත්නම් මම හිතන රට විරුවෝ හරි ඒ වගේ නමක් පාවිච්චි කළා මට මතක නැහැ හරිම නම විශේෂයෙන් සුනිල් හඳුනැති මේ මහත්මයා ගොඩක් මේකට ක්‍රියාකාරීව වැඩ කරා ඔවුන්ගේ තිබුණා ලොකු කැම්පේන් එකක් ලොබි එකක් මේ පිටරට ඉන්න මේ අයට ඡන්ද බලය දී යුතුයි කියලා. ඒක මොකද සමහර රටවල් වල ඒක කරනවා. ඒ වගේ පිට ඉන්න අයට මේ ඡන්දය දාන්නේ අයිතිය දෙනවා. දැන් ඒ වගේ තත්ත්වයක්කට තල්ලු වෙයිද? සහ ඒ වගේ මට නම් මම දකින්නේ දැන් විශේෂයෙන් මේ මට ඉතාමත්ම කනගාටුයි අපේ අර සාකච්ඡාව මේ මහාචාර්ය මේ ප්‍රතිභා මනාම හේවා ඉදිරිපත් කළ අදහස් එක්ක මට බයක් හිතෙනවා අපි අර ආයිමත් අර ස්ක්වයර් 1 වලට යයිද එහෙමත් නැත්නම් අපි අර මූලික මට්ටමේ සාකච්ඡා මේ විවාදයකට යයිද කියලා මම හිතන්නේ මම යෝජනා කරන්නේ එතනට නොයා මොකද මට ප්‍රශ්න අහන්න පුළුවන් දැන් මගේ නම් මතක් කරනවා නම් මට ප්‍රශ්න අහන්න පුළුවන් මොකද්ද ඔයා දැන් ඔබතුමා ස්ක්වයර් 1 කියලා මම ගැන කියන්නේ අපි හිතමු මම කිව්වේ අපිට දැන් මම ඇත්ත මේක කැමති නෑ ඒ කුණුගොඩ අවුස්සන්න මේ නෑ කුණුගොඩ අවුස්සන්න නෙවෙයි දැන් ප්‍රශ්නයක් කිව්වනම් මට ඒකට උත්තර දෙන්න. දැන් ඔබතුමා මගේ නම කතා කරලා කියනවා නම් මටත් අවස්ථාවක් තියෙනවනේ කතා කරන්න නේද? දැන් මම කියන්නේ දැන් ඩයස්පෝරාව එහෙනම් කැනඩාවේ බිල් 101 ගෙනල්ලා කැනඩාවේ බිල් 100 ගෙනල්ලා මැයි 9 වෙනිදා ඉඳන් සති මාසයක් විතර උගන්වන්නේ මොනවද? LTT සම්පූර්ණ කර ක්‍රූර අමානුෂික වද හිංසා වීරයන් හැටියට සැලකන්නේ. එහෙම කතා කරන්න එපා. අපිටත් අවස්ථාවක් තියෙනවා කතා කරන්න. ඔබතුමාගේ මතය කියන්න මම මගේ මතය කියන්න. ඔබතුමා කියන එකට අපි බයයි දැන්. මම යෝජනා කරන්නේ ඔබතුමාගේ ධර්ම මතය වෙනස් කරන්න කියන එක නෙමෙයි මම කියන්නේ සහ ඒක වැරදි කියලා මම කියන්නෙත් නෑ. නමුත් මම කියන්නේ අපි මේ දැන් කරන සාකච්ඡාව සාධනීය මට්ටමකට යන්න. ඒ සාධනීය මට්ටමට යන්න තමයි මම කිව්වේ මෙතන තියෙන කරුණු ගොඩක් වැරදි කියන එක. ඒක කියන්න මට අයිතිය තියෙනවා. ඔබට උපුල් කියන එක හරි කියන්න අයිතියක් තියෙනවා. ඔබ මම වැරදි මම ප්‍රාථමික මට්ටමට යන්න කියන්නත් අයිතිය තියෙනවා. නමුත් අපි සියලු දෙනාම බලන්න ඕන දැක්ම නෙමෙයි ඔබතුමා කියන්නේ. ඒකයි මට තියෙන ප්‍රශ්න. මම මේ උදන් මතක් කරපු උදන් මතු කරපු කාරණේ උදන් විනාඩියක් ආචාර්යතුමනි විනාඩියක් දෙන්න උදන් ඔයා ඔබ මතු කරපු කාරණෙත් එක්ක මම මේ පැහැදිලි කිරීමක් කරන්නම්. දැන් ඔබ අහන්නේ දෙමළ ඩයස්පෝරාව සහ යුරෝපයේ හෝ ලංකාවෙන් පිට ඉන්න සිංහල ඩයස්පෝරාව කියන ඩයස්පෝරා දෙක ගත්තයින් පස්සේ සිංහල ඩයස්පෝරාවට තාම හැකියාවක් තියෙනවද ජාත්‍යන්තරව බලපෑමක් කරන්න ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කියන එක. ඒ බර තියනවද කියන එක. ඔව් ඒ බර තියනවද කියලා ඇහුවේ. ඒක මම ඒක නගන්නේ උපුල් ඒක නගන්නේ උන්ට තාක් අපි හිතමු ටෙක්නිකලි ගත්තොත් උන්ට හැකියාව තිබිය යුතුයි. මම හිතන්නේ උන්ට විතරක් ඒක අහිමි වෙන්න අවශ්‍ය නැහැ නේ. දෙමළ විතරක් නෙවෙයි ඕන අනන්‍යතාවයක් තියෙන ජනවාර්ගික නෙමෙයි ඕන අනන්‍යතාවයක් තියෙන ජන සමූහයකට ඒ ඉන්න අර ඩොමිසයිල් රටක ඔවුන්ට ඒ බලපෑම කරන්න අයිතිය තියෙනවා. ඒක මම පිළිගන්නවා. ඒක කාටවත් වෙනස් කරන්න බෑ. ඒක හරි උදාහරණයක්. ඒ වුණාට ඒ තුලින් අපේ අර න්‍යාය පත්‍රය එහෙමත් නැත්නම් අර පීඩනයේ න්‍යාය පත්‍රය තව සංකීර්ණ වෙනවා. නෑ උදාන් මම කියන්නේ ඒක තමයි මම දකින අභියෝගය. කොහොමද මේ සංකීර්ණ වීම තුළ අපේ අර ජෙහාන් පෙරේරා කියපු
නොවිසඳුණු එහෙමත් නැත්නම් අර බාගෙට විසඳපු දේවල් මේ තවදුරටත් පැත්තකට යයිද කියලා මේ අඩවාණේ තමයි මගේ තියෙන්නේ. මම ඒක තමයි මතු කරන්නේ. ඒතර මේ නව අලුත් න්‍යාය පත්‍ර අලුත් පීඩන න්‍යාය පත්‍ර මතුවීම තුළ පරණ නොවිසඳුණු දේවල් ඒවා අර මේ තවදුරටත් අර අපේ න්‍යාය පත්‍රයෙන් ගිලිහෙයිද හැලෙයිද කියන ප්‍රශ්නය තමයි මම මතු කරන්නේ. හොඳයි. මම හිතන්නේ පැහැදිලි එතුමා කියන අපි මේ සාකච්ඡා කරපු දේ තමයි මේ සුධර්මන උතන වෙලා තියෙන ප්‍රශ්නේ තමයි අර මෙතුමා අහුවනේ දෙමළ ඩයස්පෝරාවද ශක්තිමත් සිංහල ඩයස්පෝරාවද කියලා. ඉතා පැහැදිලිවම දෙමළ ඩයස්පෝරා ශක්තිමත්. ඒක අපිට පේන දේ. ඒකට හේතුව තමයි ඔවුන් LTT අපි දන්න විශාල උන්ට ජාත්‍යන්තර අරමුදල් තියෙනවා උදව් තියෙනවා සහ ඔවුන් ඒ එක අරමුණක් වෙනුවෙන් ඔවුන් එක තැනකට ඇවිල්ලා තියෙනවා. හැබැයි සිංහල ඩයස්පෝරා ගත්තොත් අපි එතන විවිධ දේශපාලන මතවාදයන් වලින් බෙදිලා දේශපාලන කාර්යයන් මත තමයි ඔවුන් ඒ රටවලට ගිහිලා සටන් කරන්නේ. ඒ කියන්නේ අපේ ජල සීමාවෙන් එහාට ගියත් ඔවුන් කරන්නේ දේශපාලනය. අපේ රටේ අතර වෙන දේම තමයි ජාත්‍ය අතරෙත් වෙන්නේ. හැබැයි දෙමළ ඩයස්පෝරාව ගත්තම ඔවුන් ඇත්තටම කරන්නේ ඔවුන්ගේ මතවාදය ජයග්‍රහණය කිරීම සහ ඔවුන්ගේ අරමුණ ජයග්‍රහණය කිරීම සඳහා ඔවුන් ජාත්‍ය අතර සටන් කරද්දී අපි අර ජාත්‍යන්තර අපේ රටෙන් එහාට ගිහිල්ලා සටන් කරන්නේ මොකද්ද? කොළ රතු නිල් ඔය බේදේ උදෙසා. මම නම් හිතන්නේ අන්න ඒ ප්‍රශ්නේ තියෙනවා අපිට. දැන් මෙහෙමයි මේ ගත්තොත් එහෙම අපි කතාව ප්‍රධාන පාලක මැදිරියත් සමග සම්බන්ධ වෙලා මම හිතන්නේ අපි ඉතාමත් කෙටි විරාමයකට ප්‍රධාන පාලක මැදිරියත් සමග සම්බන්ධ වෙලා නැවතත් තුලාව දේශපාලන සංවාදයක් සමගින් එකතු වෙමු. වනවතත් තුලාව දේශපාලන සංවාදයේ සමගින් ජිනීවා චෝදනා නිසා රටට මොනවා වෙයිද මේ සම්බන්ධයෙන් තමයි අද අපි තුලාව දේශපාලන සංවාදයෙන් සාකච්ඡා කරමින් සිටින්නේ. උපුල් කුමරපිරු මහත්මයා දැන් මේ අර නැගිච්ච කරුණු කාරණාත් එක්ක විශේෂයෙන්ම ආචාර්ය උදන් පොණෑන්ඩු මහත්මයා කිව්ව විදිහට ජිනීවා යනවා. අපි දීර්ඝ කාලයක් දැක්කේ දෙමළ ඩයස්පෝරාව ජිනීවා නියෝජනය කරලා ඔවුන්ගේ යෝජනාවලිය ක්‍රියාත්මක කරගන්න දැඩි වෙහසක් දැරුවා. පෞගිය කාල සීමාව තුළම දැක්කා. සමහර යෝජනා මේ රටට එරෙහිව වෙන චෝදනා තුළ ඔවුන්ගේ යෝජනාවක් තියෙනවා. අපි මෙවර දකිනවා ඊට වෙනස් ක්‍රමවේදයක්. ඒ කියන්නේ මේ රටේ නියෝජනය කරන දේශපාලන පක්ෂ, වමේ දේශපාලන පක්ෂ වල නියෝජිතිනුත් අද ජිනීවා ගිහිල්ලා ඉන්නවා. ඔවුනුත් මේ පහුගිය කාල සීමාව තුළ සිද්ධ වෙච්ච දේවල් පිළිබඳව යම් චෝදනා කරනවා ඔවුන්ට ලැබෙන හැම අවස්ථාවකදීම. දැන් හැබැයි කියන්නේ මේක තරාදිග දැම්මොත් අඩු වැඩි වෙලා තියෙනවා. දෙමළ ඩයස්පෝරාවට තියෙන බලය වැඩි. අපේ මේ සිංහල ප්‍රජාව ගිහිල්ලා එහෙම නැත්නම් දකුණේ දේශපාලන පක්ෂ නියෝජිතයන් ගිහිල්ලා කරන චෝදනාවලට නිකන් අඩු තක්සේරුවක් තියෙනවා වගේ. දැන් ඔබතුමා හිතන්නේ මොකද දැන් මේ යෝජනාවලියක් එක්කද මේ අපේ රටේ නියෝජිතයන් ඒ ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ආණ්ඩුවේ නියෝජනය කරන අය නෙමෙයි මං කියන්නේ. සිවිල් සමාජය. ආණ්ඩුවට එරෙහිව යන සිවිල් ක්‍රියාකාරීන් හෝ දේශපාලන පක්ෂ නියෝජිතයෙක් හැටියට යන උදවිය ඔවුන්ට තියෙනවද යෝජනාවලියක්? ඔවුන්ට තියෙනවද යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන්න මෙන්න මේකයි විය යුත්තේ කියලා? මෙහෙමයි දැන් අපි ගත්තොත් මේ ඉතිහාසයට ආයි ගියොත් එහෙම දැන් උදන් මතු කරපු කාරණය සිංහල ඩයස්පෝරාව හෝ විදේශගත සිංහල සමාජය සහ ද්‍රවිඩ සමාජ විදේශගත ද්‍රවිඩ සමාජය අතර තියෙන වෙනස මොකක්ද කියන එක බරේ වෙනස. ඒකට විශාල හේතුවක් තියෙනවා. ඒකට ඊටාම මේ සංවේදී හේතුවක් තියෙනවා මේ සුධර්මන්. ලංකාවෙන් ද්‍රවිඩයන් ලංකාවේ ජීවත් වෙච්ච ද්‍රවිඩයන් වර ලංකාවෙන් පිට වෙන්න ගන්න 1983 දී. කියන්නේ මහ විශාල ප්‍රමාණයකින්. ඒ 83 වෙච්ච ජාතිවාදී කලබලය නිසා ඔවුන්ගේ දේපල විනාශ කළා, ඔවුන්ගේ ඥාතීන් ඝාතනය කළා, ඔවුන්ගේ වස්තුව කොල්ල කාලා, කොළඹ වේවා ඊට පස්සේ උතුරේ වේවා ලංකාව පුරාම වෙච්ච ඒ ද්‍රවිඩයන්ට විරුද්ධව ඇති වෙච්ච කැරල්ල ප්‍රතිඵලයක් විදිහට තමයි ඔවුන් යන්නේ. ඒ 1983 වර්ෂයේ. ගියයින් පස්සේ ඔවුන් විශාල වශයෙන් රටවල් බාරගත්තා. ඒ සාමාන්‍යයෙන් ලෝකේ රටවල් වල සමහර දැන් උදාහරණයක් විදිහට ජර්මනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මේක තියෙනවා. ඔවුන් මේක පිළිගන්නවා. ඒ සරණාගතයන්ට අවස්ථාව දෙන එක තියෙනවා. කැනඩාව වගේ රටවල් ඔවුන් ගත්තා. යුරෝපයේ ගත්තා ඔවුන්. අරගත්තයින් පස්සේ ඔවුන් ඊටාම කියන්නේ තමන්ගේ සියල්ල අහිමි වෙලා ඕනම දෙයක සෙන්ටිමෙන්ටල් වැලියු එකක් තියෙනවා. ඒ කියන්නේ පහුගිය කාලේ වෙච්ච ගෙවල් ගිනි තැබීම් සම්බන්ධයෙන් මම කියන්නේ ඒවා ගෙවල් නෙමෙයි. ඕන ගේකට ඉතිහාසයක් තියෙනවා. ගේකට එක්ක බැඳිච්ච සංවේදී කාරණා ගොඩක් තියෙනවා. ඒක නිසා මම මේක කවදාවත් මේ ඒ කියන කාරණය කිසිම ආකාරයකට සමාව දිය යුතු කාරණයක් විදිහට මම දකින්නේ නැහැ. ඒ වගේ
ඒ ද්‍රවිඩ මිනිසුන්ට තමන්ගේ නිජ භූමිය අහිමි වුණා. ඔය මිනිස්සු ඔක්කොම මේ තමන්ගේ රටක් තිබුණේ මිනිසුන්ට. ඒ රට දාලා යන්න ඕනේ. ගිහිල්ලා අනිත් පරිසරයක සීතල පරිසරවල ඉතාම දුක්ඛිත ජීවිතයක් ගත කරමින් තමයි ඔවුන් ගොඩ නැගෙන්නේ. ඔවුන් පැමිණි හේතුව සහ ඔවුන්ගේ ඊට පස්සේ මේ රටේ වෙච්ච දේවල් ජාත්‍යන්තර ප්‍රජාව දැක් 83 ඉඳන් ඊට පස්සේ යුද්ධයක් පටන් ගත්තා. ඊට පස්සේ 94 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ජනාධිපති වෙලා රිවිරස මෙහෙයුම පටන් ගත්තා. ඔය අතරමැද වඩමරච්චි මෙහෙයුම ගියා. ඔහොම ජයසිකුරුයි. ඔහොම මෙහෙයුම් විශාල සංඛ්‍යාවක් හමුදා මැදිහත් වෙමින් කරා. ඒ වයිල්ටි ටිකත් එක වෙන්න පුළුවන්. නමුත් මේ සමස්ත ක්‍රියාවලිය ඇතුලේ ලංකාවේ හිටපු ද්‍රවිඩ ජනතාවත් මම නඩු විශාල සංඛ්‍යාවක් කරලා තියෙනවා. ඒ නඩුවල අන්තිමට නීතිපති දෙපාර්තමේන්තුව කරන්නේ මේ මනුස්සයා නිදහස් කරපු එක. ඔය ද්‍රවිඩ තරුණයෝ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මම නඩු විශාල සංඛ්‍යාවක් කරලා තියෙනවා. ඒ වයිදී අන්තිමට අවිල්ල කියන්නේ මෙයා නිදහස් කරනවා කියන එක. නමුත් නිදහස් කරනවා කියන තැනට එනකොට ඔවුන් බූස්සේ හරි වෙන කොහේ හරි අවුරුදු 5ක් 6ක් ඉඳලා තියෙනවා. නිකන් ආපු තරුණයා LTT කාර්යයක් වෙලා තමයි අන්තිමට එළියට යන්නේ. ගිහිල්ලා ලංකාවෙන් එළියට යනවා. උපුල් මහත්තයා දැන් ඔබතුමා කියනවා වගේ දැන් LTT සංවිධානය එහෙම නැත්නම් ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් කරපු මානුෂීය අපරාධ පිළිබඳව ජිනීවාවල කතා කරන්නේ නැහැ. එතකොට මේ රෙසලූෂන් එකක් තියෙනවා. එහෙම නැත්තේ නෑ. මේ රෙසලූෂන් එකක් තියෙනවා. මම හිතන්නේ ඔබ අහන කතා හරි. ඒක හොඳ උදාහරණයක් කියන්න මම හිතන්නේ මඩ කල්පි බණ්ණාරමිනේ පොලිස් නිලධාරීන් එකම තැන යටත් වෙච්ච 600 ගාණක් ඝාතනය කරනෝ ගෙනහිල්ලා කැලෑවට. හැබැයි අද වෙනතෙක් ඒ ගැන මං හිතන්නේ කොහෙවත් කතා කරනවා කියලා. මම හිතන්නේ දරුණුම මිනිස් ඝාතනය, සමූල ඝාතනය නැගෙනහිර පළාතේ වෙන්නේ 1990 දී වෙන්නේ නැගෙනහිර පළාතේ කරුණා සහ කරුණාගේ කණ්ඩායම තමයි ඒක කරන්නේ. නැගෙනහිර පළාත බාරව හිටියේ කරුණා. කරුණා තමයි මේ දේ කරන්නේ. ඒ සම්බන්ධයෙන් අපේ ජාත්‍යන්තරව මැදිහත් මේ කාරණේ සම්බන්ධයෙන් මට උත්තරයක් දෙන්න බෑ. මොකද මට ඉගෙන අතන අවබෝධයක් නැහැ. නමුත් මම කියන්න උත්සාහ කරන්නේ වෙන කතාවක්. මම අර උදාහරණයක කතාවත් එක්ක. එතකොට දැන් දෙමළ ප්‍රශ්නය ජාත්‍යන්තරව දැක්ක විදියක් සහ ගත්ත විදියක් තිබුණා. අද වෙනකොට මේ රෙසලූෂන් එකේ අලුත් රෙසලූෂන් එකට ලංකාවේ වර්තමාන ආර්ථික අර්බුදය සහ වර්තමානයේ තියෙන දේශපාලන ගැටුම්කාරීත්වය ඇතුළත් වෙලා තියෙන්නේ පහුගිය කාලේ ලංකාවේ තුල ඇති වෙච්ච පරිවර්තනයන් එක්ක. ඒ කියන්නේ ලංකාවේ කුමන සුදර්මන් අපි ගම්මු ඉතිහාසය ගත්තයින් පස්සේ මීට වැඩිය දරුණුවට රට පාලනය වෙච්ච අවස්ථාවක් තමයි 87 88 කියන්නේ. නමුත් ලංකාවේ මිනිස්සු පාරට බැස්සේ නැහැ. ඒ වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණට එරෙහි මර්ධනය, අනිත් පැත්තෙන් උතුරේ යුද්ධයක් තිබුණා, ඉන්දියන් සාමසාධක හමුදාව වෙවිලි හිටියා. මේ සියලු කාරණා එක්ක දකුණේ මිනිස්සු පාරට බැස්සේ නැහැ. මොකද ලංකාවේ තියෙන සාමාන්‍ය ස්වභාවය තමයි බඩට අවුලක් නැත්තම් මිනිස්සුන්ට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මේ අවස්ථාවේදී මොකක්ද උනේ? හැබැයි ඒකම ඒ කාලේ තිබ්බේ දරුණු පාලනයත් එක්ක පාරට බහින්න බයකුත් තිබුණා. පාරට බහින්න බයකුත් තිබුණා. නමුත් මෙහෙමයි. මේ මර්ධනය දැන් මේ වෙලාවෙත් පාරට මිනිස්සු පාරට බහින්නේ Tamanට මේ ආපු ප්‍රශ්නේ දරා ගන්න බැරි වෙන නිසා. ගෑස් නැති වුණා, තෙල් නැති වුණා, ලයිට් කපන්න ගත්තා. ඒ වගේම ආර්ථික ප්‍රශ්නයක් ඇති වුණා. රටේ සල්ලි නැති වුණා, ඩොලර් සංචිතය නැති වෙලා ගියා. මිනිස්සුන්ට බෙහෙත් නැති වුණා. මේකත් එක තමයි මිනිස්සු නැගිටින්නේ. එතකොට තමයි ජාත්‍යන්තරයට පෙනුනේ මට හිතන විදිහට, මට පේන විදිහට ලංකාවේ ඇත්තටම ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා කියන කාරණේ. දැන් ඒකම ලංකාවේ මේ උද්දමනය යටින් ලංකාව අංක 1ට ගියා, 2ට ගියා. දැන් මේවත් එක තමයි මේ කාරණේ එන්නේ. මේක මේ අලුත් මේක මේ රෙසලූෂන් එකට මේක ඇතුල් වෙන්න ඒක ඇතුල් වෙන්න ඒක ඇතුල් කරන්න වැදගත් වෙච්ච හේතුවක් තියෙනවා. ඒක තමයි ලංකාවේ වෙච්ච ආර්ථික අර්බුදය. දැන් ඒකම ආර්ථික අර්බුදයත් එක්ක එළියට බැස්ස ජනතාව මර්ධනය කරන්න ගත්ත රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙච්ච වෙලාව විනා. ඒක ඇත්තම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති ධූරය දරද්දි ඒ කාරණේ විදිහට සිද්ධ වුණේ නැහැ. දැන් ඊයේ මම හොඳ උදාහරණයක් දෙන්නම්කෝ. ඒ කියන්නේ පොලිසිය ක්‍රියාත්මක වීම කියන එකට විධායකයේ ඍජු මැදිහත් වීමක් තියෙනවද නැද්ද කියන කාරණය අපිට ඕන පැත්තකින් තර්ක කරන්න පුළුවන්. ඊයේ නීතිඥවරයෙක් අත්අඩංගුවට අරගෙන කොළඹ මේ ට්‍රැෆික් කෝට් එක මත රථවාහන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනවා කපුටු කාක්කාක් කියලා හෝන් එක ගහගෙන ගියා කියලා. එතකොට ඉදිරිපත් කරන චෝදනාව තමයි මල්ටිපල් හෝන් එකක් ගැහුවා කියලා. අර විවිධ ශබ්ද නගන හෝන් එකක් නලාවක් නාද කරා කියලා. ඒක එහෙම හෝන් එකක් නෙවෙයි බස් වල තියෙන පපපපාක් ගාලා ගන්න. එහෙම හෝන් එකක් නෙවෙයි මේක. ඔව් කපුටු කාක්කාක් කියලා අර පහුගිය කාලේ මාස ගාණක් ගහපු ඒ නාදය ඔහු මේ ඒ හෝන් එක ගාලා. දැන් පොලිසිය මොකද්ද මේ චෝදනාව?
දැන් ඕක තමයි මර්ධනයේ ස්වභාවය. ඕක තමයි මර්ධනයේ ස්වභාවය. ඉතින් ඒ සාමාන්‍යයෙන් ශිෂ්ට සමාජයක් කාරණා පිළිබඳ දකින විදියක් තියෙනවා. ප්‍රකාශනයේ සහ භාෂණයේ නිදහස කියන කාරණය ලෝකේ ශිෂ්ට සමාජයන් අර්ථ නිරූපණය කරන ආකාරයක් තියෙනවා. නමුත් ලංකාවේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව ඒක අර්ථ නිරූපණය කරන විදිය ශිෂ්ට සමාජය පිළිතුරු ගන්න පුළුවන්. ඒක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ මර්ධනය සම්බන්ධයෙන් මේ ආකාරයට ප්‍රතිපාදනයන් මේ රෙසලූෂන් එකට ඇවිල්ලා තියෙන්නේ. හොඳයි. මනෝජ් කමගේ නීතිඥ මහත්මයා දැන් ඔබතුමා මුලිනුත් කිව්වා. ඒ කියන්නේ ඔබතුමාගේ ආරම්භයේදීම කිව්ව දෙයක් තමයි මේ පිටිපස්සේ වෙනම කතන්දරයක් තියෙනවා කියන. ඔබතුමා කියන්න හැදුවේ උත්සාහ කරේ ඒක. ඒ කියන්නේ මේ හැම වෙලාවෙම දැන් පෞගේ කාලවකවානුව තුල නැගුණේ අපිට දෙමළ ඩයස්පෝරාවෙන් නැගිච්ච චෝදනා. දැන් නැගෙනවා දකුණෙන් නැගෙන චෝදනා. දැන් මේ චෝදනා ඇතුලේ තියෙන බොහෝ දේවල්. ඒ කියන්නේ විශේෂයෙන්ම ආර්ථිකය පිළිබඳව එතකොට අර මේ යාන්ත්‍රණය පිළිබඳ රාජ්‍ය යාන්ත්‍රණය පිළිබඳව දැන් ප්‍රතිභා මහානායක මහත්මයා පැහැදිලිව කිව්වා මේක පෙන්නලා යට පහුගිය දේ තමයි ක්‍රියාත්මක කරන්න හදන්නේ කියලා. දැන් මේ කියන කරුණු ඇයි රටකට ඉෂ්ට කරන්න බැරි? ඇයි ආණ්ඩුවකට ඉෂ්ට කරන්න බැරි? මේ කරුණු ඇතුළේ තියෙන මානුෂීය කරුණු තියෙනවා. අපිට බලපාන කරුණු තියෙනවා. හැම පුරවැසියටම බලපාන කරුණු තියෙනවා. ඇයි මේවා ක්‍රියාත්මක කරන්න බැරි? මං හිතන්නේ සුධර්මන ඒක හොඳ ප්‍රශ්නයක්. දැන් අපිට මේ කියන හැමදේම ක්‍රියාත්මක කරන්න පුළුවන් කියන තැන මම නැහැ. මොකද ප්‍රතිභා මහානාම මහත්මයා කියපු බොහෝ කාරණා එක මම එකඟ වෙනවා. මේ ප්‍රශ්න තුල සැබෑ ප්‍රශ්න සමහරක් දේවල් අමතක කරලා තියෙනවා. දැන් ජාත්‍යන්තර දිහා බැලුවම දැන් උදාහරණයක් විදිහට අර මම ඉස්සෙල්ලා කිව්වා දැන් මේ පොලිස් අර ඝාතනය ගැන කිව්වා මම මේක කියන්න හේතුව තමයි මේක විකිපීඩියා අන්තර්ජාතික විශ්වකෝෂයේ සඳහන් වෙන්නේ ටාගට් එක මොකද unarmed Sri Lanka police officers who had surrendered. තමන් මේ නිරායුධව තමන් මේ බාර වුණු පොලිස් සෝල්ජර්ස්ලා 600ක් හෝ 774කට ආසන්න ප්‍රමාණයක් ඝාතනය කරා කියන්නේ. එතකොට දැන් මේ මානව හිමිකම් කොමිසමේ තියෙන ඇතැම් චෝදනා එක්ක බැලුවම ඒ චෝදනා මොනවද කියලා හිතනවා මේ චෝදනා දැක්කම. හැබැයි පිටර ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ වරද තියෙන්නේ ඔබ කියන වගේ අපේ අතේ. ශ්‍රී ලංකා රජයන් අතේ. අන්න ඒක තමයි අපි නිවැරදි විය යුත්තේ. මොකද හේතුව දැන් එක පැත්තකින් මෙතන තියෙන මේ ජිනීවා වල හැමදාම අර කියන වගේ මේ වෙලාවට අපි ගිහිල්ලා එනවා වචන දෙයක් උත්තරයක් කියලා එනවා ඒකට නිසියාකාර යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අර ක්‍රියාත්මක කළ හැකි යෝජනාවන් අපි ක්‍රියාත්මක කළ යුතුයි පළවෙනි කාරණේ. දෙවෙනි ඊට වැදගත්ම කාරණය තමයි අපිට නැහැ යාන්ත්‍රණයක් මේ එල්ලෙවන චෝදනාවන්ට පිළිතුරු දීමේ යාන්ත්‍රණයක්. මොකද ජිනීවා වලට යන මොහොතට විතරක් ගිහිල්ලා පිළිතුරු දෙන එක කිසිසේත්ම මේක සාර්ථක ක්‍රමවේදයක් නෙමෙයි. අර මෙතුමා කිව්වා වගේ දැන් අපේ ගැන කේලම් එකතු කරන්න තියෙන වුන් ගාව මධ්‍යස්ථානයක්. හැබැයි මේ කේලම් වලට උත්තර දෙන්න අපි ගාව නෑ යාන්ත්‍රණයක්. දැන් ඒක මෙතන බරපතල ප්‍රශ්නයක්නේ. අපේ සතුරා පොහොසත්. අපේ සතුරා බලවත්. අපේ සතුරා අපිට වඩා සන්නද්ධයි. හැබැයි එහෙමනම් මේ සතුරා පරද්දන්න මම මේ සතුරා කියලා හඳුන්වන්නේ අපේ රටට මව්බිමට එරෙහිවන ජාත්‍යන්තරව ඒ අපිට අපකීර්තියක් ඇති කරන බලවේගයන්. ඕනම් බලවේගයක්. දේශීය බලවේගයන් වෙන්න පුළුවන්, ජාත්‍යන්තර බලවේගයන් වෙන්න පුළුවන්. හැබැයි මෙන්න මේකට මුහුණ දෙන්න නම් අපිට රටක් විදිහට ප්‍රතිපත්ති තියෙනවා. මේ රටේ නැතිම දේ තමයි සුධර්මන් ඔන්න ඕක. මේ රටේ ආර්ථිකය විනාශ වෙන්නේ, මේ රටේ ආරක්ෂා විනාශ වෙන්නේ, මේ රටේ ජාත්‍යන්තර ප්‍රතිරූපය විනාශ වෙන්නේ රටක් විදිහට අපිට ප්‍රතිපත්තියක් කියලා කිසිම දෙයක් මේ දේවල් වලට නැහැ. ජාත්‍යන්තරයට මුහුණ දෙන්නත් නැහැ. මොකද ආණ්ඩු මාරු වෙනකොට ප්‍රතිපත්තිය මාරු වෙනවා. ආණ්ඩු මාරු වෙනකොට ආරක්ෂා ප්‍රතිපත්තිය මාරු වෙනවා, ආර්ථික ප්‍රතිපත්තිය මාරු වෙනවා. ඒවා ප්‍රතිවිපාක තමයි මේ අපි විඳින්නේ. මේ ප්‍රතිවිපාක මේ පහුගිය අවුරුදු දෙක තුන සිද්ධ වෙච්ච දේවල් ප්‍රතිවිපාක නෙමෙයි. රටක් විදියට අපිට ප්‍රතිපත්තියක් නැතිවීමේ ප්‍රතිවිපාකේ. දැන් අපි මානව හිමිකම් ගැන කතා කරනවානේ අපේ රටේ. දැන් අපේ රටේ මෙතුමා කියන සමහරක් දේවල් වල අපි කියනවා බරපතල මානව හිමිකම් උල්ලංඝනය එක. දැන් පහුගිය දවස් අපි දැක්කා මේ දින කිහිපයකට කලින් එලිසබෙත් මහරජන මිය ගියයින් පස්සේ චාල්ස් කුමාරයා කිරුළු පැලඳ රජු වශයෙන් ඒ කිරුළු පැලඳයකට විරුද්ධව පුද්ගලයෝ කිහිප දෙනෙක් ගිහිල්ලා බෝඩ් දෙක තුනක් උස්සන් ඉන්නවා. මේ බෝඩ් දෙක තුන උස්සන් ඉන්න පුද්ගලයන්ට බය කිහිපයක්වත් ඉන්න සිද්ධ වෙන්නේ බෙල්ලෙන් ඇදලා අරන් ගිහලා පොලිසියෙන් අරන් යනවා. මොකද උන්ට දාන චෝදනාව සාමය කඩ කිරීම. දැන් අපේ කුමාරපෙරුම මහත්මයා කියන විදිහට දැන් අපේ ලංකාවේ දකින සිදුවීම් වගේම ඒ සිදුවීම තුලත් අර කරන කිසිම දෙයක් නැහැ. කරන්නේ මොකද්ද? බෝඩ් එකක් උස්සන් ඉන්නවා. ඔවුන්ගේ විරෝධය. මොකද රජ පෙළපතේ කොහොමද යාව රජ කරේ කියලා ਉਹ ප්‍රශ්නයක් නගනවා. ඒ ප්‍රශ්න නැගීම වරදක් කළා බෙල්ලෙන් ඇදගෙන ගිහිල්ලා අර මානව හිමිකම් වල පාඩම උගන්වන තැන ඔවුන් ක්‍රියාත්මක නෙමෙයි. ඒ වගේම
දැන් අපේ රටේ පොලිසිය හමුදාව පහුගිය කාලය තුල ක්‍රියාත්මක වීමේ ආකාරය ගැන අපි කියන ඕනේ මානව හිමිකම් කඩ කරලා බරපතල ලෙස උල්ලංඝනය කරා කියලා. හැබැයි මීට වඩා අපි දැකලා තියෙනවා ඕස්ට්‍රේලියාව ඇමරිකාව වගේ රටවල මෙවැනි විරෝධතා උද්ඝෝෂණ වැඩ පවත්වන්න මීට වඩා මම කියන්නේ ඒවා කරන්න කියලා නෙමෙයි. මම මේ කියන්නේ දරුණු ලෙස දරුණු ක්‍රියාමාර්ග වුන් අනුගමනය කරනවා අපි දැකලා තියෙනවා. දැන් ඇමරිකාවේ ඉන්නවා නැෂනල් ගාඩ් කියලා වෙනම කණ්ඩායමක්. මේ නැෂනල් ගාඩ් එක මොකද කරන්නේ? ගොඩක් මනෝජ් ඔතන තියෙන ප්‍රශ්නේ තියෙන්නේ ඕක නෙමෙයි මනෝජ්. අපි අර ඒගොල්ලෝ අපිට වැඩිය හොඳට වැඩේ කරනවා. නෑ ඒක තමයි මම මේ කියන්නේ. මම පැහැදිලි කරන්නේ. අපේ රට වගේ රටක් තියෙන ආර්ථික තත්ත්වය මම කියන්නේ අද තියෙන ආර්ථික තත්ත්වය නෙමෙයි. සමස්තයක් විදියට ගත්තයින් පස්සේ අපේ රට තුන්වෙනි ලෝකේ රටක් විදියට විශේෂයෙන්ම ඩෙට් කොන්සෝටියම් එකක් එක්ක වැඩ කරමින් ණය ලබා ගනිමින් තමයි අපේ රට දිව්වේ. ආධාර හෝ ණය. එතකොට ණයක් ලබා ගන්නකොට ණය ආධාරයක් ලබා ගන්නකොට ග්‍රාන්ට් එකක් දෙනකොට අපි මොනවා කිව්වත් ඒ බලවතා අපෙන් ඉල්ලන ටිකක් තියෙනවා. ඒක තමයි මේ ඒගොල්ලෝ ඉල්ලන්නේ. බැංකුවෙන් ණයක් ගන්නවා. අන්න ඒ වගේ. හරි. අපි අපෙන් ඉල්ලන ටිකක් තියෙනවා මේ ආර්ථික මේ අපරාධ සම්බන්ධයෙන් මේක දාලා තියන්නේ ඒ හේතුව නිසා. අපි මොකද අපි ණය ගෙව්වේ නැහැ මාර්තු මාසේ ඉඳන්. එතකොට ඒ අපිට උඹලත් එහෙම කරන්නේ අපිත් ඒක නිසා මෙහෙම කරනවා. හැබැයි අපිට ණය දීපන් කියලා අපිට කියන්න බෑ. EU එකට කියන්නත් බෑ. ඕස්ට්‍රේලියාවට කියන්නත් බෑ. ජපානයට කියන්නත් බෑ. ඉන්දියාවට කියන්නත් බෑ. අපි ඒක තේරුම් අරගෙන මේක සාකච්ඡාව කරනවා නම් වඩා හොඳයි. මොකද මෙතන මේ ලංකාවේ ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්නවත් මේ වෙන මොකක්වත් කාරණයක් නෙමෙයි මෙතන කතා කරන්න ඕනේ. ඇත්තටම අපි මොකද්ද කළ යුතු කාරණේ කියන එකයි අපි කතා කරන්නේ. මම මේ කිව්වේ දැන් මේ කිව්වේ මානව හිමිකම් කියන දේ ක්‍රියාත්මක වෙන ආකාරය. දැන් මම කියවනේ මේක ආරම්භයේදී සහ මම පැහැදිලිව කිව්වා මේක යාන්ත්‍රණයක් අපි හදන්න ඕන. ඒ වගේ පිළිතුරු දීමේ යාන්ත්‍රණයක් තියෙන්න ඕන. මේ දේවල් තියෙන්න ඕන. නමුත් මම මේ කියන්නේ මේ ඔබතුමා කියන දේට මම එකගයි. මොකද අපි අර අනුන්ගෙන් කාලා ජීවත් වෙන තාක් දුරට අපිට ඕන්ට යටත් වෙලා ඉන්න සිද්ධ වෙනවා. අපි ඒ තත්ත්වෙන් මිදෙන්න ඕන. ඒකට කිසිම සැකයක් නැහැ. හැබැයි මම මේ කියන්නේ දැන් විවිධ අර්ථකථන බිහි වෙන විදිය. දැන් ත්‍රස්තවාදය කියන දේ ඕන් කියනවා අපේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අති භයානකයි කියලා. අපි අනිත් පැත්තෙන් ගත්තම ත්‍රස්තවාදය කියන ඩෙෆිනිෂන් එක ඔවුන් කියන මේ අර්ථකථනය තුල තියෙනවා පොදු දේපළට ප්‍රවේශ වීම, ඒවා විනාශ කිරීම, මේ දේවල් ත්‍රස්තවාදී ක්‍රියා කියලා. අපි දැන් පොලිස්පතිවරයා ගුන්තනගේ වදකාගාරය දැනුත් තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ කතා කරාට මානවික ආරක්ෂණ කරන්න කියලා ගුන්තනම් මේ වදකාගාරය ගැන මීක් නෑ මානව හිමිකම් කවුන්සිල්. මොකද වැඩිම ෆන්ඩ් එක දාන්නේ US. මම බය නැතුව කියනවා. ඒකයි මේක වෙලා තියෙන තාත්. නෑ ඒක මම මේ කියන්නේ. එතකොට මම මේ කියන්නේ අපි මේ සියලු ස්වභාවයන් තේරුම් ගත යුතුයි. එතෙන්දී මෙතුමා කියන දෙයටත් මම එකඟ වෙනවා. මොකද හේතුව අපිට ඔවුන් හා සමානව සටන් කිරීමේ ශක්තියක් ජාත්‍යන්තරය තුල නැහැ. ඒ තත්ත්වය අපි විශේෂයෙන් දැන් ඉන්න තත්ත්වයෙන් අපිට කොහොමත් නැහැ. හැබැයි මෙතනදී අපි මේ දෙකම ආරක්ෂණ ක්‍රියාදාමයක් ඉටු කරගත්තා. මොකද උදාහරණයක් විදියට ගිහිල්ලා අර මම මුලින් කියනවා වගේ අපි ජිනීවා ආපුවාම ගිහිල්ලා ඒකට ගිහිල්ලා එවල එන බෝලෙට බැට් කරන ස්වභාවය අපි වහාම නතර කරගත යුතුයි. මං හිතන්නේ දැන් ඉඳන්වත් අපි මේ ජාත්‍යන්තරය දිනා ගැනීමේ ක්‍රමවේදයක්. මම කියන්නේ ජාත්‍යන්තරයත් එක්ක මම මේ උදාහරණ ටික කිව්වේ මේ ලෝකෙ මේක ක්‍රියාත්මක වෙන ආකාරය පැහැදිලි කරන්න විතරයි. මම කියන්නේ ජාත්‍යන්තරයත් එක්ක ෆයිට් එකට යන්න ඕනේ කියලා. හැබැයි ජාත්‍යන්තරය දිනා ගැනීමේ ක්‍රමවේදයක් අපිට තියෙන්න ඕනේ. මොකද අපිට එල්ල වෙන චෝදනාවල මෙතුමා කිව්වා වගේ LTT කරපු අපරාධ දිහා ගත්තොත් මං හිතන්නේ ලෝකෙ මිලේච්ඡම ත්‍රස්තවාදී සංවිධානය. එවැනි සංවිධානයක් තමයි මේ ලංකාවේ හමුදා පරාජය කරේ අවමහානි සමග. හැබැයි මතක තියාගන්න මේ චෝදනාව එල්ල වෙන්න ප්‍රධානම හේතුවක් තමයි අපි ඒ දේ ජාත්‍යන්තරයට පැහැදිලිව අපේ කතාව කිව්වේ නැහැ. ඇත්ත කතාව ඒකයි. ඒක නිසා මං හිතන්නේ ඒ කතාව කියන ක්‍රමවේදය දැන්වත් හදන්න ඕන අනිවාර්යයෙන්. ආචාර්ය ජයන් පෙරේරා මහත්මයා දැන් මේ උපුල් කුමරප් පෙරේරා මහත්මයා මගෙත් තියෙන ප්‍රශ්නය මේකද. මේක පටන් ගත්තේම අපි දැන් මොකක්ද කළ යුත්තේ? ප්‍රධාන දේ ඒක තමයි. දැන් අපි දිගින් දිගටම කතා කරනවා. ජිනීවා චෝදනා කරාම අපි අපේ චෝදනා ඉදිරිපත් කරනවා. මේක හැම වෙලාවෙම මේ විවාදයක්. අපි රට ඇතුළේ විවාද කරනවා, මාධ්‍යයට ඇවිල්ලා විවාද කරනවා. හැබැයි අපෙන් එන්න ඕනේ නේද මොකක්ද කළ යුත්තේ කියලා. යෝජනාවලියක් තියෙනවා නම්, කරන්න පුළුවන් දේවල් තියෙනවා නම්, ඒවා කරන්න ක්‍රමවේදයක් නැත්තම් කොහොමද ක්‍රමවේදයක් හදාගන්නේ? ඉතින් මේකට උත්තරේ වෙන්නේ මේ අපේ රටේ තියෙන ප්‍රශ්න වලට අපිම විසඳුම් හොයන්න ඕනේ, දෙන්න ඕනේ. අපි හිතනවා නම් අපේ රට 48 අපි කියනවා අපි ආසියාවේ දෙවෙනි තැනේ හිටපු රට. දැන් අපි හොඳටම වැටිලා. ඇයි අපි මේ වගේ වැටුනේ? මම හිතන විදිහට අපේ ප්‍රධාන හේතුව වෙන්නේ අපේ රටේ පවුලේ ලොකු අර්බුදයක් තිබුණා. තාමත් තියෙනවා. ඒ කියන්නේ සිංහල සහ දෙමළ සහ මුස්ලිම් ජනතාව අතර ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ යුද්ධයකට ගියා. දැන් ආචාර්ය
මහාන ප්‍රතිභා කිව්වා මානසික මෙහෙයුමක් සිද්ධ වුණා කියලා. මානුෂීය මෙහෙයුමක්. ඒකෙන් තමයි යුද්ධය අවසන් වුණේ. නමුත් අපි දෙමළ මන්ත්‍රීවරුන්, දෙමළ දේශපාලන පක්ෂ, දෙමළ ජනතාවගෙන් ඇහුවොත් ඒගොල්ලන්ට වෙනත් අදහසක් තියෙනවා. මම හිතන්නේ ඒගොල්ලන් ඒ වචන පාවිච්චි කරයි කියලා. ඉතින් මේක මම කියන්නේ ඒගොල්ලන් හරි අපි වැරදි. නමුත් මේ අපේ දැක්මේ වෙනසක් තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නයට අපි විසඳුම් හොයන්න ඕනේ. දැන් ඒගොල්ලන් හුඟක් විතර ඉල්ලලා තියෙන්නේ යම්කිසි දේශපාලන බලයක්. නැත්තම් සිංහල ජනතාව මේ රටේ බහුතරය නිසා සිංහල මිනිස්සු එක විදියකින් හිතනවා, දෙමළ මිනිස්සු තව විදියකින් හිතනවා. අවසානයේදී තීරණය යන්නේ හුඟක් විට සිංහල හිතන විදියට. ඉතින් ඒකට උත්තරයක් අපි හොයන්න ඕනේ. ඒක උත්තරයක් නම් පළාත් සභා ක්‍රමය. පළාත් සභා ක්‍රමය කියන්නේ ඒ පළාත්වල ඉන්න බහුතරයට යම්කිසි බලයක් තියෙනවා ඒ පළාතට තීරණ ගන්න. දැන් නමුත් ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක ක්‍රියාත්මක කළ යුතුයි අපි පොරොන්දු වෙලා ඒක ක්‍රියාත්මක කරන්න. ඔතන ස්වයං පාලන අයිතිය දිය යුතුයි කියන එකද? යම්කිසි ස්වයං පාලන බලයක් දිය යුතුයි. ඔව්. ඒක අපි අනිත් රටවල් දිහා බැලුවොත් ඒකෙන් රටවල් බෙදෙන්නේ නැහැ. ඒකෙන් ඒ ජනතාව තෘප්තිමත් වෙලා ඒගොල්ලන් සන්තෝෂ වෙලා ඒගොල්ලන් ඒ රටට කැමති, ඒ රටේ ඉන්න කැමති වෙන්න ඕනේ. ඒ වගේ රටක් තමයි අපි හදන්න තියෙන්නේ. ඉතින් අපි මේ මූලික ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ. දැන් ආර්ථික ප්‍රශ්න. දැන් අපේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්න. ඇයි ඒක ආර්ථික ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ? එකක් ඒ යුද්ධය නිසා හුඟක් අපිට පාඩු සිද්ධ වුණා යුද්ධ කාලෙදී. නමුත් දැන් මොනවද දැන් ඒ කාලෙත් දැන්විත් තියෙන්නේ මේ දූෂණය, වංචාව හරි විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒවා නවත්තන්න වෙනවා. දැන් කොහොමද ඒවා නවත්තන්නේ? ස්වාධීන උසාවි තිබිය යුතුයි. ස්වාධීන බ්‍රයිබරි කමිෂන් එකක් තිබිය යුතුයි. අල්ලාස් දූෂණ කොමිසමක් තිබිය යුතුයි. ඒවා අපිට නෑ තාම. ඒවා යම් කිසි දුරකට අපිට තියෙනවා ඒවා. අපේ උසාවි යම් කිසි දුරකට ස්වාධීනයි. නමුත් අපි දැකලා තියෙනවා උසාවි වලට ලොකු බලපෑම් එන්න පුළුවන්. ශනිකව ඔක්කොමලව නිදහස් කරනවා. මේ අල්ලාස් කේසස් තියෙන ඒගොල්ලන්ව නිදහස් වෙනවා. ඉතින් ඒක හරි ගස්සන තමයි අපි අපේ රටේ 17 වෙනි 19 වෙනි සංශෝධන ඉදිරිපත් කළේ. නමුත් ඒවා එනම් ආණ්ඩුව ඇවිල්ලා ඒවා වෙනස් කළා. දැන් අපිට තියෙන 20 වෙනි සංශෝධනය. ඉතින් අපි ඒ යහ පාලනයක් මම කියන්නේ යහ පාලන ආණ්ඩු යහ පාලනයකට යන්න ඕනේ. ඒක තමයි අවසාන උත්තරේ. යහ පාලන. අපි ඒ යහ පාලන දිහා බලනකොට අපිට නිදසුන් තියෙනවා. බටහිර රටවල් හොඳ නිදසුන් ඒකට. අපි හුඟක් දොස් කියනවා බටහිරට. නමුත් ඇයි අපි ඒ රටවල් වලට යන්න කැමති? අපිට සපෝට් කරන රටවල් මොනවද? රුසියාව, චීනය, උතුරු කොරියාව, සිරියාව, එරිත්‍රියා. අපි යන්න කැමතිද ඒ රටවල් වලට? අපි යන්න බයයි ඒ රටවල් වලට. අපි යන්න කැමති රටවල් තමයි අපිට දැන් මේ චෝදනා එල්ල කරන්නේ. ඒ ගැනත් අපි හිතන්න ඕනේ. ආචාර්ය ජයන් පෙරේරා මහත්තයා ඔබතුමා කිව්වා අර ස්වයං පාලන අයිතිය පිළිබඳව. අපි 13 වෙනි සංශෝධනය ගත්තොත් දැන් 13+ කියලා කියනවා. දැන් ජාතීන් අනුව පළාත් සභාව බෙදුනොත් වර්ගවාදයේ අනුව පළාත් සභාව බෙදුනොත් ගැටුම් උග්‍රවීමක් සිද්ධ වෙන්නේ නැද්ද ඒකෙන්? දැන් ඒක මේ අපි වගේ දූපත් රාජ්‍යයක් තුල අපි වගේ පොඩි රටක් තුල මේ පළාත් අනුව පළාත් බෙදුනොත් ජාතීන් අනුව වර්ගය අනුව මේ ගැටුව තවත් උග්‍ර වෙන්නේ නැද්ද? ඒක විශේෂයෙන් වෙන්නේ එක පළාතක් තියෙන ඒක උතුරු පළාත. එතන ඒ ප්‍රශ්නේ තියෙනවා. නමුත් නැගෙනහිර පළාත ජාතීන් තුනම ඉන්නවා. අනිත් පළාත්වල සිංහල බහුතරයක් ඉන්නවා. මම හිතන්නේ අපි දැන් මේ මධ්‍යගත ආණ්ඩු ක්‍රමයකින් තමයි අපි මේ ප්‍රපාතයට වැටුනේ. ඉතින් අපි තව එකක් try කරමු. අනිත් රටවල් දිහා බලමු. කොහොමද අනිත් රටවල් මේ වගේ ප්‍රශ්න වලට උත්තර දුන්නේ? ඒවා දිහා බලනවා නම් හැම රටකම සාමයක් තියෙන සංහිඳියාවක් තියෙන රටවල් වල යම් කිසි ස්වපාලනයක් දෙනවා. ඒ ගැන බය වෙන්න ඕනේ නැහැ. අපේ දෙමළ ජනතාව අපේ මිත්‍රයන් විය යුතුයි. ඩයස්පෝරාව අපි එක්ක වැඩ කරන්න ඕනේ. ඒ වගේ වුණොත් අපේ රටට ඉදිරියට යන්න පුළුවන් හොඳට.
දැන් ඔබතුමා දකින්න විදිහට අපි දකිනවා අපි කොළඹ ප්‍රදේශය ගත්තොත් අනිත් නාගරික ප්‍රදේශ ගත්තොත් මේ සියලු ජාතීන් එකට කටයුතු කරනවා. සියලු ජාතීන් එකට රස්සාව කරනවා. සියලු ජාතීන් එකට ජීවත් වෙනවා. ඇයි වෙන්නේ ජාතීන් වශයෙන්? ඇයි ජාතීන් වශයෙන් අපි පළාත් වලට බෙදිලා වෙන් වුණොත් මේ ප්‍රශ්නේ තවත් උග්‍ර වෙලා ජිනීවා වලට ඊළඟ යද්දී මීටත් වැඩි උග්‍ර ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නැද්ද? ඔබ තව ප්‍රශ්න දෙන්න ඔබතුමා කියනවා එහෙම වුණාම වෙන්නේ නැහැ කියලා. අපි දැක්කා බෝම්බ පාස්කු ප්‍රහාරය සිද්ධ වුණ අවස්ථාවේදී නැගෙනහිර පළාතේ ඇතැම් පැතිවලට පොලිසියට ඇතුළු වෙන්නවත් ඉඩ ලැබුණේ නැහැ. දැන් ඔබතුමා කියන මේ ස්වයං පාලනයක් නැතුව මේ වර්තමාන තත්ත්වය මත එකම පොලිසියක් එකම රටක් තියෙන ඔබතුමා විශ්වාස කරනවද එවැනි තත්ත්වයක් යටතේ ඔවුන්ට ස්වයං පාලනයක් දුන්නොත් ඔය කියන විදිහට ජාතීන් වර්ග කරලා අපි පැත්තකට බෙදුවොත් ඔවුන් අපිට පාලනයක් තියෙයි කියලා ඔය කියන මොකද අපි ඒක හොඳම උදාහරණ දැක්කේ අපිට කිසිම සැකකරුවෙක් අත්අඩංගුවට ගන්න ලැබුණේ පැහැදිලිව මේ පැතිවලට ගිහිල්ලා පොලිසියට ලංකා පොලිසියට එවැනි තත්ත්වයකට මොකද මේක පුංචි රටක් අපි දකින්න මගේ මතේ දැන් අපි කතා කරන අතර මේ ෆෙඩරල් රාජ්‍යයන් ගැන කතා කරන බොහෝ රටවල් දිහා බැලුවම ඒ රටවල් වල එක ප්‍රාන්තයක් අපේ රටේ වගේ පස්සය ගුණයක් වෙනවා සමහරක් වෙලාවට අපි මං හිතන්නේ අපිට යාපනයට යන්න නැත්නම් පැය කිහිපයයි. ඉතින් එවැනි තත්ත්වයකදී ඔබතුමා හිතනවාද දැන් ওই පහුගිය කාලේ අපි දැක්ක අතීත අත්දැකීම් එක්ක ඇතැම් වෙලාවට අපි දන්නේ මේක ජාතිවාදී කතාවක් නෙමෙයි. ඇතැම් පළාතර ලංකාවේ රටවහන නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ අදටත්. සමහරක් පැතිවල ලංකා පොලිසියට පාලනයක් නැහැ. එවැනි තත්ත්වයක් යටතේ තවත් අපි ස්වයං පාලනයක් කියලා දුන්නොත් ඒ කියන්නේ ඔවුන්ටම විශේෂ වූ පාලනයක් දුන්නොත් මෙවැනි රටකට ඒක ඔරොත්තු දෙයි කියලා ඔබතුමා හිතනවාද? මම හිතන්නේ අපේ ජනතාව විශ්වාස කරන්න වෙනවා. අපි අවිශ්වාසයෙන් හිටියොත් අපි එකිනෙකා සැක කරලා එහෙනම් මේ ප්‍රශ්න ඉදිරියටත් තියෙයි. අපි විශ්වාසය එක්ක ක්‍රමයක් හදන්න ඕනේ. දැන් මම දන්නවා ඒ දේවල් වෙලා තියෙනවා. නමුත් ඒ වගේම අපේ පොලිසියට සමහර විට යන්න බැරි වෙලා තියෙනවා අපේ දකුණු පළාත් වලටත් නේ. මේ JVP කාලේ යන්න බැරි වුණා. ඉතින් JVP කාලේ කොච්චර ඝාතන සිද්ධ වුණාද? ඉතින් ඒවක් ඕනෑම රටක වෙන දෙයක්. පහුගිය දවස්වල මේ ගෝල් පේස් පිටියටත් යන්න බැරුව හිටියා. ඔව් ඒක ඇත්තයි. ඔව්. නෑ ඉතින් මෙතන මේ අපේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් වෙන්නේ අපේ ජනතාව සිංහල දෙමළ මුස්ලිම්. අපි හදන්න ඕනේ ක්‍රමයක් සිංහල බහුතරය පමණක් තීරණ ගැනීම නොවේ. අපි එකට තීරණ ගන්න ඕනේ. සිංහල දෙමළ මුස්ලිම් ඒ නායකත්වය ඒගොල්ලන්ගේ නියෝජිතයන් එකට තීරණ ගන්න ක්‍රමයක් තමයි අපි හොයන්න ඕනේ. ප්‍රතිභා මානවයන් මහත්මයා දැන් අපි දිගින් දෙකටම මේ ජිනීවා ගැන කතා කරනවා. දැන් කතා කරන්නේත් මේ ජිනීවා ගැන. දැන් අපි ඔක්කොම මේ කාර්ය සංදර්ශනය වගේ ඔබතුමා කිව්වා වගේ මේ කියනකොට මාධ්‍ය අපි මේ සාකච්ඡා පවත්වනවා, මේ සියල්ල කරනවා, දේශපාලනඥයෝ ඒ ගැන කතා කරනවා, හැමදේම කතා කරනවා. හැබැයි තියෙන දේ තමයි ජනතාවගෙන් ඇහුවොත් ජිනීවා වල ඕක තියෙනවා. හැබැයි ජිනීවා වලට අපිට කරන්න පුළුවන් දෙයක්වත් නැහැ කියලාත් ගොඩක් දෙනෙක් හිතනවා. ගොඩක් දෙනෙකුට පේන දේ. ඇත්තටම ජිනීවා වලට මේ යෝජනාවල දැම්මට මේවා ගැන කතා කරාට සාකච්ඡා කරාට රටට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න පුළුවන්ද? මුලින්ම කියන්න ඕනේ මේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය කියන්නේ අධිකරණයක් නෙමෙයි. අර්ධ අධිකරණයක් නෙමෙයි. මේක ඇවිල්ලා යම් රටවල තනි කරලා ගහන එකකුත් නෙමෙයි. දිලිප් සිං ඒ කියන්නේ ඉන්දියාවේ නියෝජිතයා 2014 මමත් හිටියා. ඒ වෙලාවේ දිලිප් සිං කිව්වේ මොකද්ද මේ ලංකාවට තනි කරලා ගහන්න එපා. ඒක නෙමෙයි කරන්න ඕනේ. සියලුම රටවල් එකතු වෙලා මානව හිමිකම් වර්ධනය කරන්න, දියුණු කරන්න උදව් කරන එක. හැබැයි මෙතන තියෙන යටි අරමුණ ඒක නෙමෙයි. මෙතන ඒගොල්ලෝ තවදුරටත් හිතනවා මේ කරේ ජයන් පෙරේරා මැතිතුමා කියනා වගේ මම කියන අදහස නෙමෙයි. අපි හිතමුකෝ යුද්ධයකින් යුද අපරාධ කළා තියෙනවා. දැන් රණවිරුව 58 දෙනෙකුට නෑනේ කොහොමද? වීසා සම්පූර්ණයෙන්ම තහනම් කළා තියෙනවා. ඉතින් මෙතනදී ඒගොල්ලෝ කරන්නේ කොයි හෝ අවස්ථාවක දැන් මේ වෙලාවේ ස්විට්සර්ලන්තයට ගිය පොලිස් නිලධාරීන් ඉන්නවා. හමුදා නිලධාරීන් ඉන්නවා. ඒ අය අර කමිටුව ඉස්සරහා සාක්ෂි දීලා තිනවා ලංකාව යුද අපරාධ කරයි කියලා. දැන් මානව හිමිකම් දැන් වෙන කිසිම රටකට නැති විදියට ජිනීවා මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය ලංකාව වෙනුවෙන් තමයි මේ දේ අද්දගෙන යන්නේ. මොකද ඒක පිටිපස්සේ ඉන්නේ LTD ඩෑස්පෝරාව නිසා. ඇත්තටම දැන් කරන්න පුළුවන් තැන තමයි ආරක්ෂක කවුන්සිලය. දැන් අපිට හරි දැන් ආර්ථික අපරාධ කියන එක මම නම් කිසි ලෙසකින් දකින්නේ නැහැ. මේ කියන මානව හිමිකම් කවුන්සිලයේ පිටුවීම චාටර් එක බලන්න. ඒ චාටර් එක තුල මේක තියනවාද කියලාවත් ප්‍රශ්නයක්.
එතකොට මේක කවුද ලියලා දුන්නේ? කවුද මේවා දැම්මේ? දැන් මෙතන සාධාරණයක් තියෙනවා. මොකද දැන් අරගලය ආවා ඒක සම්පූර්ණයෙන් නැති වුණා. එතකොට ඒගොල්ලන්ගේ අදහස් කියන්න තැනක් ඕනේනේ. දැන් ඒගොල්ලෝ සමහරලාට උත්සාහ කරනවා මේක ජිනීවා හරි ගිහිල්ලා කියන්න. ඒක තමයි කොමියුනිස්ට් පක්ෂය සම සමාජ පක්ෂය කියලා තිනවා. අඩුම ගානේ සත්‍ය කොමිසමක් හරි දාලා ඒගොල්ලෝ ගෙනල්ලා ඒ සඳහා අහන්න. 88 89 තිබ්බා තරුණ අසහනය සේවීමේ කොමිසම. ඒ වගේ අපි අමතක කරන්න නරකයි. මේක අමතක කරොත් යම්කිසි ප්‍රතිවිපාක වෙන්න පුළුවන්. ඒ ඇයට සාධාරණයක් වෙන්න ඕනේ. දැන් ජයන් පෙරේරා මැතිතුමා කිව්වා අපි ඒගොල්ලන්ට විශ්වාසය දෙන්න ඕනේ කියලා. නමුත් මැතිතුමා අවිශ්වාසය කරගත්ත වර්ධරාජා පෙරුමල් 1990 යුනිලැටරල් ඩෙක්ලරේෂන් ඔෆ් ඊළාම් ගැහුවා. ඉතින් ඒ තුල නේද ඒගොල්ලොම නේද අවිශ්වාසය කරගත්තේ. ඉතින් විශ්වාසයකින් තමයි ඒගොල්ලන්ට දුන්නේ. නමුත් ඒගොල්ලෝ විශ්වාසය කඩ කරගත්තා. ඉතින් මේක ඉන්දියාව වගේ සෙමි ෆෙඩරල් ක්‍රමයකට යන්න ඕනේ. ඒතකොට ගැලවෙන්න බෑනේ. මේ තියෙන ක්‍රමය තුල මේගොල්ලෝ ගැලවෙන්න උත්සාහ කරන්නේ. දැන් අර ප්‍රශ්නයක් ආවා දැන් 80 ගණන් වල ගිය අය ඉන්නවා. ඒගොල්ලෝ ලංකාවෙන් ගියා ළඟදි ගිය අයත් ඉන්නවයි කියන. නමුත් දැන් ඔබ දන්නවද විරු සතියක් පවත්වනවා. බිල් 101 ඔන්ටාරියෝ පාර්ලිමේන්තු එකේ සම්මත කළා ඒ මුළු ඉස්කෝලවලම ඒ ඉන්න අයට උගන්වනවා. දැන් නෙදර්ලන්තේ නැටුම් උගන්වනවා කියලා ඒගොල්ලෝ උගන්වන්නේ මේක. මේක පෝෂණය කරනවා. ඊට පස්සේ USA වල සමහර ප්‍රාන්තවල ඒගොල්ලෝ සම්මත කරලා තිනවා මේක ද්‍රවිඩ නිජබිම කියලා. එතකොට ඒ අර උපුල් කිව්ව විදිහට ඒ මයිනොරිටි එක දිහා අපි බලන්න ඕනේ. ඒක සම්පූර්ණයෙන් වැරදි. දැන් අපි ඉගෙන ගත්ත පාසල කොළඹ රාජකීය විද්‍යාලයේ අපේ කිසිම ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ. දෙමළ, මුස්ලිම්, සිංහල අපි ඒකට හිටියේ. දෙමළ අය ලීඩ් කරපු අවස්ථා තිබ්බා, සිංහල අය ලීඩ් කරපු අවස්ථා තිබ්බා, මුස්ලිම් අය ලීඩ්. දැන් බලන්න මේ ක්‍රිකට් ගන්නකො. කොච්චර ලස්සනට මේ ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරාම මුළු නැගිනහිරම බයිසිකල් වලින් කොටි අරගෙන ගියා. ඉතින් ඒක හොඳ සහජීවනයක්. ඒ වගේ අවස්ථානේ අපි ගන්න ඕනේ. උතුරේ මේ නෙට්බෝල් ජයග්‍රහණය කරාම ඒ සහජීවනය පෙන්වුවා නැත්තේ නෑ. දැන් මම කියන්නේ දැන් මෙතන මේ හැම වෙලාවෙම මේගොල්ලෝ ගේන්නේ ප්‍රොමෝෂන්, රිකොන්සිලියේෂන්, accountability in human rights ශ්‍රී ලංකා. දැන් මේකම තමයි LLRC වාර්තාවේ තියෙන්නේ. නමුත් මේ වාර්තාව තුල අද ලෝකේ මේ අලුත් වැරදි ටෙස්ට් කරනවා. ඒ ටෙස්ට් කරන්න ගන්න පයිලට් ප්‍රොජෙක්ට් එකක් තමයි ලංකාව. ඒ නිසා තමයි මේ ආර්ථික අපරාධ කියන එක දාලා තියෙන්නේ. අද මේ වෙනකොට චීනය, රුසියාව, කියුබාව, වියට්නාමය ඒ කියන සමාජවාදී කඳවුර ඇත්ත වශයෙන්ම ලංකාව වෙනුවෙන් පෙනී හිටමින් තම විරෝධත්වය දැඩි ලෙස ප්‍රකාශ කරලා තියෙනවා. මොකද ඒකට හේතුව එක්ක ආර්ථික අයිතිවාසිකමක් කඩ වෙන්න ඕනේ. දැන් ආර්ථික අපරාධ දැන් මේගොල්ලෝ කියන්නේ ආර්ථික අපරාධ නිසා තමයි රටේ මානව හිමිකම් කඩුනේ. ඒක වෙනම පරීක්ෂණයකින් අපි හොයා බලන්න දෙපයිනේ. දැන් මානව හිමිකම් කවුන්සිලේ පිළිගන්න ඕනේ සෑම රටකම පරමාධිපත්‍ය. ඒක පැහැදිලිව තුන්වන ව්‍යවස්ථාවේ තියෙනවනේ. පරමාධිපත්‍ය ජනතාව සතු ඒක අන්සතු කරන්න බෑ. 4B තියෙනවා ක්‍රියාත්මක කරන විදිය. දැන් කෙනෙක් කියනවා නම් මේ ව්‍යවස්ථාව වැඩක් නෑ මේක ඉරලා විසි කරන්න කොහොමද අපි ඉදිරියට යන්නේ කියලා. ඒක තවත් ගැටලුවක් වෙනවා. මොකද රටේ තියෙන නීතියත් එක්කනේ අපි යන්න ඕනේ. ඒතකොට මේ නීතියේ තියෙන දේ තමයි කොහොමද අපි මේ දේවල් ඉෂ්ට කරන්න කියන එක. ඒ නිසා තමයි මම හැම වෙලාවෙම කියන්නේ මේක ඇවිල්ලා මේ යෝජනා තවත් යයි. දැන් එනවා 51 පහ හැටියට ඒගොල්ලෝ හදලා ඉවරයි. ඒ 51 පහ ආවට අලුත් එකක් නෙමෙයි. අර ධාරාව එහෙමම ගලාගෙන යනවා. ඉතින් දැන් ඔබ ඇහුවා මොකද්ද කරන්න පුළුවන්? එහෙනම් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට කරන්න පුළුවන් ලැජ්ජාව ශ්‍රී ලංකාව අපකීර්තිමත් කරන්න පුළුවන්. ලැජ්ජා කරන්න පුළුවන්. මානව හිමිකම් කඩන රටක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. අනිත් රටවලට කියන්න පුළුවන් ආධාර දෙන්න එපා. ආර්ථික ආධාර දෙන්න එපා. යුද ආධාර දෙන්න එපා. මොන ආධාරයක්වත් දෙන්න එපයි කියලා කියන්න පුළුවන්. ඒ දේ එයාට කළ හැකියි. හැබැයි මෙහිම දෙයක් තියෙනවා. මේ එකතු කරගත්ත සියලුම සාක්ෂි රෝම ව්‍යවස්ථාව අනුව නෙදර්ලන්තයේ තියෙන හේග් යුද අපරාධ අධිකරණයට දාන්න පුළුවන්. දැන් එයා දාන්න ඕනේ නැහැ. ඉතින් ඉන ප්‍රොසිකියුටර් උනත් බල්ලා මෙහෙම දෙයක් වෙනවා නම් කරන්න පුළුවන්. ඉතින් මේකේ සවිමත් ලෙස මේ සාක්ෂි ටික එකතු කරගෙන තියෙනවා. ඒ නිසා දැන් මම තවදුරටත් කියනවා දැන් අර මෙතුමා කිව්වාගේ ඩයස්පෝරාව යාළු කරගන්න ඕනේ. යාළු කරගත්ත 384ක ලිස්ට් එකක් නිදහස් කරා. ඒ වගේම ඒගොල්ලොන්ගේ තහනම LTT තහනම සම්පූර්ණයෙන් ඉවත් කරා. නමුත් ඒගොල්ලෝ දැන් විවිධ ආකාරයට මේ ලංකාවට කොන්දේසි දාගෙන එනවා. හැබැයි මම සම්පූර්ණයෙන් විරුද්ධයි උපුල් කියන එක හරි. මොකද LTT අවුරුදු 14 15 16 තියන් හිටිය ඔය ජයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මැතිතුමාව ඝාතනය කරයි කියලා හිටපු සැක කරපු අය අවුරුදු 15කට 16කට පස්සේ තමයි එළියට. ඒක වැරදි. එයාට විරුද්ධව නඩු පවරන්න ඕනේ. නමුත් මේක මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත කියන එක රටකට අවශ්‍යයි. නමුත් ඒ පාවිච්චි කළ යුත්තේ
එක්ක දේශපාලන මර්ධනයක් හෝ එක්ක තරුණයන් මර්ධනයක් හෝ එක වෙන මර්ධනයකට නෙමෙයි සැබෑ ත්‍රස්තවාදීන්. දැන් අපි මේ පනත අයින් කරොත් යම්කිසි ත්‍රස්තවාදී ක්‍රියාවක් આવොත් දැන් චෙන්නයි පොලිසිය කියනවා නැවත LTT නැගිලා එනවයි කියලා. උදන්නේ නේද? ඒතකොට කියයි මේකත් වැරදි කියලා. අපි බලාපොරොත්තු නැතුව ආයේ සම්බන්ධ වෙයි කියලා. ඒවා නැගිටලා එනවා. ඒක නෑ කියලා කියන්න බෑනේ. මම මේ බය කිරීමක් නෙමෙයි කරන්නේ. පෙරට අපි ලෑස්ති වෙන්න ඕනේ. එහෙම ලෑස්තුනේ නැත්තම් අපි ඊටාම අමාරු තත්වයකට යනවා. ඒ නිසා මේකේ තියෙන පිටු 16යි 72ක් තියෙනවා. ඒ කරුණු 72යි 71 72 තමයි තියෙන්නේ මේ අවසාන එක තමයි ආර්ථික අපරාධ. පොඩ්ඩක් යටින් ටෙස්ට් කරලා තියෙනවා. හැබැයි එන අවුරුද්ද වෙනකොට මේක උඩටම ගේන්න පුළුවන් කියලා මම හිතනවා. ඒ නිසා කල යුත්තේ මෙයයි. දැන් අපිත් ගිහිල්ලා ඔය පරිශ්‍රේ තනිකර සත්‍යග්‍රහ කළාක් තියෙනවා. අවුරුදු ගණන් ගිහිල්ලා තියෙනවා. නමුත් ඔහොම එනවා හැම කාලෙම එනවා. මම කියන්නේ මේ කරන සත්‍යග්‍රහ වැරදි කියලා. ඒගොල්ලෝ යම්කිසි බලපෑමක් කරනවා. ඒ බලපෑමක් කරයි කියලා ඒ අයට මොකක්ද කරන්න පුළුවන් ලංකාවේ? ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද මහා මණ්ඩලය පිළිගන්නවා පරමාධිපත්‍ය. දැන් හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දැන් දිගටම යෝජනා ගෙනල්ලා ලංකාව නෝටි බෝයි කෙනෙක් වුණොත් අන්න මහා මණ්ඩලයෙන් කෙලින්ම යම්කිසි විදියකට මේ අපරාධ සොයා බැලීම සඳහා තැනකට යන්න පුළුවන්. හැබැයි අපි ගරු කරන්න ඕනේ චීනයට. මං ඇහින් දැකලා තියෙනවා චීනය අපි වෙනුවෙන් කොච්චර මහන්සි වීමක් මේක 47යි ඡන්ද තියෙන්නේ. මේ 47ට ඔය කියන පැති සාකච්ඡා වලට මුකුත් කරන්න බෑ. දැන් 47 වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ නියෝජිතයෝ 200ක් ඉදර ගිහලා කැම්පේන් කරනවා. මම ඇහැට දැකලා තියෙනවා වියට්නාම් නියෝජිතයට කැම්පේන් කරලා අපිට ඡන්ද දෙන්න කියලා. නමුත් වියට්නාම් එක්කෙන අපිට දුන්නේ ඡන්දේ. ඒ පැත්තට නෙමෙයි. ඉතින් මෙතන යන්නේ පොඩි ලොබි වර්ක් එකක් යනවා, කැම්පේන් එකක් යනවා. ඒ කැම්පේන් එකේදී අපි විතරක් නෙමෙයි අපි වෙනුවෙන් චීනය කතා කරනවා. හැබැයි අපිට තියෙන එකම ප්‍රශ්නේ තමයි ඉන්දියාව දිනාගන්න එක. ඉන්දියාව යම්කිසි ආකාරයකට දිනාගත්තොත් මේක ලොකු තැනකට යන්න පුළුවන්. නමුත් ජයන් පෙරේරා ආචාර්යතුමා කියන විදිහට ඉල්ලන්නේ පළාත් සභාව. ඒගොල්ලෝ කියන 13 වෙනි ආණ්ඩු ප්‍රවස්ථාව සම්පූර්ණ ක්‍රියාත්මක කරනවා. දැන් ප්‍රතිභා කතා කරන්නේ බලදේශපාලනයේ UNHRC එක ඇතුලේ තියෙන. දැන් මේ ලේඛනයට ගොනු වෙලා තියෙන්නේ ලංකාවේ තියෙන ප්‍රශ්න ටිකක්. ලංකාවේ තියෙන ප්‍රශ්න ටිකක් ජාත්‍යන්තරයට ගිහිල්ලා තියෙනවා. දැන් ප්‍රතිභා කියන්නේ ඉඳගෙන කොහොමද චීනේ අපි වෙනුවෙන් කැම්පේන් කරන්නේ, කොහොමද ඇමරිකාව අපිට විරුද්ධව කැම්පේන් කරන්න කියන කාරණේනේ. නමුත් දැන් මේකේ තියෙන සැබෑ ප්‍රශ්න ටිකක් තියෙනවනේ මේ බිමේ තියෙන එකක්. රටේ තියෙන ප්‍රශ්න ටික. ජිනීවා වල නෙමෙයි. රට ඇතුලේ තියෙන ප්‍රශ්න ටික. මේ ජහන් කිව්වා වගේ උතුරේ යුද්ධය වුණයින් පස්සේ ඒ යුද්ධයට පාත්‍ර වෙච්ච, යුද්ධයට මැදි වෙච්ච උතුරේ ජනතාව යුද්ධය සම්බන්ධයෙන් දෙන අර්ථ නිරූපණය වෙනස්. ඒ ප්‍රශ්නේ මේකේ තියෙනවා. ඊළඟට දකුණේ වෙච්ච 2010-15 කාලේ විශේෂයෙන්ම දකුණේ වෙච්ච අපරාධ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවීම ගැන මේකේ තියෙනවා. දැන් ඒවට මොකද්ද අපි කරන්නේ? අපිට බලදේශපාලනය මේක ජිනීව වලට මේගොල්ලෝ ගියා නුවන් බෝපගේ ගියා අර පැත්තෙන් තව කෙනෙක් ආව කියලා අපිට කතා කරන්න පුළුවන්. නමුත් ලංකාවේ ප්‍රශ්නයක් තියෙනවා, සැබෑ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ තමයි මිනිස්සුන්ට යුක්තිය ඉෂ්ට වෙන්නේ නැති ප්‍රශ්නේ. ඒතකොට යුක්තිය ඉෂ්ට වෙන්නේ නැති ප්‍රශ්නය සම්බන්ධයෙන් අපි මොකද්ද කරන්නේ? දැන් සුධර්මන් මෙහෙමයි. දැන් මෙතෙන්ට ඔබ ඉස්සරහට මම එන්නේ මේ මාසයක් ඇතුළත එන දෙවනි පාර. අපි ඇවිල්ලා මෙතන රණ්ඩු වෙලා කෑ ගහලා ගිහිල්ලා වැඩක් නැහැ සුධර්මන්. ඒ කියන්නේ මිනිස්සුන්ට මොනවා හරි දෙයක් දෙන්න ඕන. ආණ්ඩුව ආරක්ෂා කරන්නවත්, ආණ්ඩුව විවේචනය කරන්නවත්, මගේ පුද්ගලික දේශපාලන මතය කියන්නවත් මම ඇවිල්ලා වැඩක් නැහැ මෙතෙන්ට. අපිට මේ රට ඉස්සරහට ගෙනියන්න ඕන නම් ඒ රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් ක්‍රමේ අපි මෙතන කතා කරන්න ඕන. ඒක කතා කරන්නේ නැතුව අපි චීන ගැනවත් ඇමරිකාව ගැනවත් ඒ බලදේශපාලන නෙමෙයිනේ ප්‍රතිභා මේකේ තියෙන ප්‍රශ්නයක් තියෙනවනේ. එතුමා ප්‍රශ්නයක් ඇහුවානේ මගෙන්. එතුමා මගෙන් ඇහුවේ ප්‍රශ්න දිනීවා මේ කියන යෝජනා වලට ලංකාවට මොකද්ද කරන්න පුළුවන්? ජිනීවා වලට අපිට බලපෑමක් කරන්න පුළුවන්. කරන්න බෑ. එතකොට මම කියන්නේ ඒක බලපෑමක් කරන්න බෑ. එතකොට මේ ડોකියුමන්ට් එක වැඩක් නැහැ. හරි. නමුත් මේ ප්‍රශ්න ටිකට මොකද්ද වෙන්නේ? ඒකයි මම ප්‍රශ්න ටිකට උත්තරේ දෙන්න ඕනේ. ඒ වගේම තමයි කිව්බාව ඩෙරිව කියනවා, ඊශ්‍රායල් ඩෙරිව කියනවා, UK වල ඩෙරිව කියනවා. ඒව ඔක්කොම ප්‍රශ්න කියනවා. රාජ්‍යයක් විසින් රාජ්‍යයේ පුරවැසියාට ආරක්ෂාව නොසැපීමේ චෝදනා පත්‍රනේ මේකේ තියෙන්නේ. චෝදනා පත්‍රයට උත්තර තියෙනවා LLRC එකේ. කරන්න නැති ඒක තමයි ප්‍රතිභා මම කියන්නේ. ඒකට අපි පුෂ් කරන්න ඕනේ. ඉතින් ඒක තමයි මම කියන්නේ. අපි එතනට නේද ඒක තමයි මම මුලින්ම ඇහුවනේ මගෙන් ප්‍රශ්නය. මොකද්ද මේකට විසඳුම? මම දකින්න හොඳ විසඳුමක් මේකේ තියෙනවා. නමුත් ඒක කරන්නේ ආණ්ඩු උනත් කරන්නේ මේ ගිහිල්ලා කතා කරලා ඇවිල්ලා ආයිමත් අනිත් පැත්තට යන උපුල් කියන ප්‍රශ්නේ තමයි එන්නේ. නමුත් ප්‍රශ්න විසඳන්න ඕනේ. මම මහත්තයා කියන දේ තමයි අපේ අරමුණ. ඒ කියන්නේ කරන්න ඕනේ. විසඳුමක්.
අපි දිගින් දිගටම කොච්චර සාකච්ඡා කරත් චෝදනා කරත් අපිට රටට අවශ්‍ය වෙන්නේ විසඳුමක්. ඒ වෙනුවෙන් තමයි ඇත්තටම අපි තුලාව දේශපාලන සංවාදය හැම වෙලාවෙම ගෙනියන්නේ. ඔබතුමා අහපු ප්‍රශ්නෙට තමයි මම උත්තර දුන්නේ. ඔව්. අපි ප්‍රධාන පාලක මැදිරියත් සමග සම්බන්ධ වී නැවතත් තුලාව දේශපාලන සංවාදයේ සමගින් එකතු වෙමු. අපි තුලාව දේශපාලන සංවාදයේ අවසන් විනාඩි කිහිපයක් සමග ජිනීවා චෝදනා නිසා රටට මොනවා වෙයිද? උපුල් කුමරපෙරුම මහත්මයා අවසන් වශයෙන් ඔබතුමා දැන් මේ මොන දේ කතා කළත් අපි අර කිව්වා වගේ මොන දේ කතා කළත් විසඳුම තමයි අවශ්‍ය වෙන්නේ. ජිනීවා වලට අපිට මුකුත් කරන්න බැරි වුණත් මේ තියෙන දේවල් රටේ ප්‍රශ්න. ආර්ථිකය ගත්තොත් රටේ ප්‍රශ්න. මානව හිමිකම් පිළිබඳව කතා කරොත් ඒක අපිට රටට තියෙන ප්‍රශ්නයක්. දේශපාලන කෝණයකින් නැතුව පක්ෂ දේශපාලනයකින් නැතුව විසඳනවා නම් මොකද්ද විසඳුම? විසඳුම කියන්නේ සුධර්මන් මෙහෙමයි. මිනිස් රටක දැන් අපි අපේ රට ගත්තත් අපේ රටේ ප්‍රධාන ජාතීන් 3ක් ඉන්නවා. ඊට අමතරව බර්ගර් ප්‍රජාවක් ඉන්නවා. එහෙම ජාති ප්‍රජාවන් 5ක් විතර ඉන්නවා. දැන් රටක තියෙන්න ඕන ප්‍රධානම ගුණාංගය තමයි රාජ්‍යයක පවතින්න ඕන. රාජ්‍යයේ විසින් තමන්ගේ පුරවැසියන් ආරක්ෂා කරනවා කියන හැඟීමක් සෑම පුරවැසියෙකුටම එන්න ඕන. අපි සරල උදාහරණයක් කියන්නම්කෝ. ඇමරිකාවට යනවා අපේ රටේ පුරවැසියෙක්. ගිහිල්ලා ඇමරිකාවේ සිටිසන්ෂිප් එක ගන්නවා. ඔහු ලංකාවේ කෙනෙක් එක්ක කතා කරද්දී මම ලංකාවේ කියලා කියන්න පුළුවන්. නමුත් ඔහු ඇමරිකාවේදී කතා කරන්නේ ඔහු ඇමරිකන් කියලා. මොකද ඒ රාජ්‍යයේ ආරක්ෂාව ඔහුට දැනෙනවා. ඒ කියන්නේ රාජ්‍ය ආරක්ෂාව කියන එක විශාල කුඩයක්. ඒ කුඩේ යටින් ඊටට ගියන් පස්සේ හැම කෙනෙකුටම ඒ කුඩේ සෙවණැල්ල වැටෙනවා. අපේ රටේ අපි උදාහරණයක් ගන්නම්කෝ. සුධර්මන් අපි 5 දෙනාටම මේ නිතර හම්බ වෙන ඕන යාළුවෙක් කවුරු කෙනෙක් හම්බුනොත් සුධර්මන් රදලියගොඩ. කොයිද නුවරද? නුවර කොයි හරියද? අපි රදලියගොඩ ළඟ නෑදෑයෝ තමයි. ඒ කියන්නේ අපි ජාතීන් වශයෙන් බෙදෙන්නේ අපි හිතනවා අපි සිංහල උණයින් පස්සේ අපිට සිංහලයේ ආරක්ෂාව තියෙනවා කියලා. අපි සිංහල උණයින් සිංහල වෙලා ඊට පස්සේ අපි සිංහල බෞද්ධ කැලල වෙනවා. එතකොට අපි හිතනවා මේ බෞද්ධ කියන කුලකේ ආරක්ෂාව අපිට එනවා කියලා. ඊට පස්සේ සිංහල බෞද්ධ උඩරට වෙනවා අපි. එතකොට සිංහල බෞද්ධ උඩරට කුලකේ ආරක්ෂාව අපිට එනවා කියනවා. ඒ නිසා අපි චූටි කුලක විශාල සංඛ්‍යාවකට බෙදලා තියෙනවා. මොකද අපි හිතනවා ඒ කුලකයේ විසින් අපිව ආරක්ෂා කරනවා කියලා. අපිට රාජ්‍ය ආරක්ෂාවයි නැත්තේ. ඒ කියන්නේ බලය බෙදීම කියන සංකල්පය බලය පුළුවන් තරම් පල්ලෙහාට ගෙනියන්න ඕන කියන සංකල්පයට ඇති වෙලා තියෙන ප්‍රධාන බීතිය තමයි රාජ්‍ය ආරක්ෂාව පුරවැසියට නොමැතිවීම. ඒක නිසා ඉස්සෙල්ලම ආණ්ඩුව කරන්න ඕන දේ තමයි මොනම ආණ්ඩුවක් හරි මම කියන්නේ මේ ආණ්ඩුව හරි අර ඊළඟ ආණ්ඩුව හරි නෙමෙයි. නිශ්චිත ප්‍රතිපත්ති මාලාවක් ක්‍රමවේදයක් සිස්ටම්ස් එන්න ඕන රටේ මිනිස්සු ආරක්ෂා කරන්න. 19th amendment එකෙන් ගෙනාවේ ඒවා ගේන්න උත්සාහ කරේ. then 17th amendment එකෙන් ගේන්න උත්සාහ කරේ ඒ දේවල්. ඒ කියන්නේ රටේ මිනිස්සුන්ට බය වෙන්න දෙයක් නැහැ. මම දෙමළ නිසා මට මේ ප්‍රශ්නේ තියෙනවායි කියලා. මම අනාරක්ෂිතයි කියලා. මම මුස්ලිම් නිසා මම අනාරක්ෂිතයි කියලා මිනිස්සුන්ට බය වෙන්න දෙයක් නැහැ. බය වෙන්න අවශ්‍ය හේතුවක් තියෙන විදියක් නැහැ. එතකොට රටක ඒ සිස්ටම්ස් ටික එනවා නම් රැකියාව ලබා දීමේදී එහෙම නැත්නම් වෙන අධ්‍යාපනය සම්බන්ධයෙන් එහෙම නැත්නම් වෙනත් කාරණා සම්බන්ධයෙන් මේ සිස්ටම්ස් ටික ලංකාවට ඉන්ට්‍රොඩියුස් කරගන්න පුළුවන් හඳුන්වා දෙන්න පුළුවන් නම් ඔය කියන තත්වෙන් අපිට සෑහෙන තැනකට එන්න පුළුවන්. ඔබතුමා කියන්නේ මම ශ්‍රී ලාංකික කියන එක තමයි ශ්‍රී ලාංකික අනන්‍යතාවය කියන්නේ ඉස්සෙල්ලම කරන්න ඕන කාරණේ. එතකොට මෙතෙන්ට එන්න රාජ්‍ය කෙරෙහි විශ්වාසයක් ඉස්සෙල්ලා මිනිසුන්ට ඇති වෙන්න ඕන. දැන් මේ කියන රෙසලූෂන් එක ඇති වෙන්න මේ තත්වෙන් යන මේ මුල් වෙච්ච ප්‍රධාන හේතුවක් තමයි ගෝඨාභය රාජපක්ෂ විසින් අර කමිෂන් එකක් දාලා පැවතිච්ච නඩු ටික සම්බන්ධයෙන් ඒ කමිෂන් එකක් කරා උපාලි බේරත්න කමිෂන් එක කරා තීරණය කිරීම. මොකද උසාවියේ පවතින නඩුකාරව මහාධික විශේෂ මේ ට්‍රයිල් ඇඩ්බා එකක් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිශ්චයකාරවරු 3 දෙනෙක් අහන නඩුවකට විධායක විසින් පත් කරපු කමිටුවක් විසින් තීරණයක් දෙනවා ඒ නඩුවෙන් ඉන්නේ විත්තිකාරව අස් කරන්න කියලා. එතකොට මේ රටේ ඒ ප්‍රශ්නයට ගොදුරු වෙච්ච ප්‍රජාව වෙන්න පුළුවන් පුද්ගලයා වෙන්න පුළුවන් එහෙම නැත්නම් සමස්ත ජනතාව වෙන්න පුළුවන්. මොකද මිනිස්සු බලා සමහර සංවේදී නඩු සම්බන්ධයෙන් මිනිස්සු බලාගෙන ඉන්නවා. එතකොට ඒකේ විත්තිකාරයන්ට මේ විධායකය පත් කරපු කොමිසමක් දාලා මේ විත්තිකාරයට නිදහස් කරන්නයි පැමිණිලිකාරයට කොමිසමට එන පැමිණිලිකාරය කියන්නේ කොමිසමට එන පැමිණිලිකාරය කියන්නේ විත්තිකාරයෝ අර ප්‍රධාන නඩුවේ. ඒගොල්ලන්ට වන්දි ගෙවන්නයි වගේ නිර්දේශ දෙනකොට සහ
ඒක විමර්ශකයන්ට ඒක පැමිණිලිකාරයට විරුද්ධව නඩු පවරන්නයි කියනකොට රටේ නීතිය සහ නීතිය ඉෂ්ට කිරීමේ ක්‍රියාදාමය යුක්තිය පසුදැලීමේ ක්‍රියාදාමය නීතියේ මොකද්ද මේ රූල් ඔෆ් ලෝ නීතියේ පාලනය කියන කාරණා සම්බන්ධයෙන් මොකද්ද මිනිසුන්ට ඇති වෙන විශ්වාසය රටක් පවතින්න නම් රටක් ගොඩනගන්න නම් නිශ්චිත නීති පද්ධතියක් නිසියාකාරයෙන් ක්‍රියාත්මක වෙන නීති පද්ධතියක් අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. එහෙම නැතුව සුධර්මන් මේ විදියට නීතිය ක්‍රියාත්මක කරනවා නම් මේ විදියට එනේන ආණ්ඩු වලට ඕන විදියට නීතිය Tamanට අවශ්‍ය විදියට අවභාවිතා කරන්න හදනවා නම් රටක් ඉස්සරහට යන්න බෑ. ඒක තමයි මම කියන්නේ. ඉස්සෙල්ලම නීතිය හරියාකාරයෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන් යාන්ත්‍රණයක් අපි සකස් කරගත යුතුයි. ඒ අනුව ওই සාධාරණත්වයේ මූලධර්මය ලංකාව ඇතුළට ගේන්න පුළුවන්. නීතිඥ මනෝජ් ගමගේ මහත්මයා දැන් ඔබතුමා මම නිවැරදි නම් ඔබතුමා මේ වෙනකොටත් අනතුරක් දරනවා. ඒ තමයි ජනාධිපතිවරයාගේ නීති උපදේශක අධ්‍යක්ෂක තනතුරක්. දැන් රටේ ක්‍රියාත්මක වෙන්නේ විධායක ජනාධිපති ක්‍රමයක්. මේ සියල්ලන්ටම උඩින්ම වගකිය යුතු පුද්ගලයා තමයි රටේ ජනාධිපතිවරයා. විධායකය. ඔබතුමා නීති අධ්‍යක්ෂකවරයෙක් හැටියට කටයුතු කරනවා. මේ දේවල් ක්‍රියාත්මක කරන්න ඇයි ඒ ඉහළ මේ බලයේ තියෙන ඒකාධිපති බලයක් හැටියට පහුගිය කාලේ කිව්වේ. නමුත් මේ විධායක බලයේ තියෙන ජනාධිපතිවරයාට ඇයි මෙතෙක් බැරි වෙලා තියෙන්නේ? ජනාධිපතිවරු ගණනාවක් හිටියා. ඒ ජනාධිපතිවරු ගණනාවකටම මෙවැනි දේවල් මේ රටේ දේවල් ක්‍රියාත්මක කරන්න ඇයි නොහැකි වුනේ? මං හිතන්නේ ඒකට හොඳම උදාහරණය අපේ රට තුලම පේනවා. දැන් උදාහරණයක් විදිහට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ ආර්ථික අවපාතයත් එක්ක මේ රට පත්වලා ඉන්න තත්ත්වයේදී සර්වපාක්ෂික ආණ්ඩුවකට ආරාධනා කරා. පොදු ප්‍රතිපත්තීන් වලට එන්න ආරාධනා කරා. හැබැයි අපි දැක්කා අපේ රටේ තියෙන මේ දේශපාලන සෙල්ලම් තාම නතර වෙලා නැහැ. ඔවුන් තාමත් රට මොනතරම් පල්ලෙහාට වැටුණත් මේ රට ගොඩ ගන්න කරන ක්‍රියාවලිය තුලදී මේ කිසිම දේශපාලන පක්ෂ වශයෙන් බෙදිච්ච මේ පිරිස් විපක්ෂ නායකවරයා වේවා මේ පිරිස් කැමති නැහැ එක වේදිකාවකට ඇවිල්ලා ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න. මේ ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න තියෙන තැන තමයි මේ නීතියකින් දරත්. මොකද ඔවුන් අපි හිතමු සර්වපාක්ෂික රජයකට ඇවිල්ලා මේ මෙතුමා කියන ආකාරයට මේ දූෂණය, වංචාව, ජාතික සංහිඳියාව මෙවැනි දේවල් පොදු ප්‍රතිපත්තියක් හදාගැනීමේ අවශ්‍යතාවය මගහැරියන්නේ. ඒ අවශ්‍යතාවය ඔවුන් හැම වෙලාවෙම බැහැර වෙනවා. එතකොට මෙවැනි තත්ත්වයක් මත මොනතරම් විධායක බලයක් තිබෙන ජනාධිපතිවරයෙකුට උනත් මේ තත්ත්වය තනියම පාලනය කරගැනීමේ හැකියාවක් නැහැ. මොකද රටේ නීති පද්ධතිය සකස් වෙන්න ඕන. ඒකට විපක්ෂයේ සහ මේ සියලු පක්ෂවල සහයෝගය අවශ්‍යයි. ආර්ථික ශක්තිමත් වෙන්න නම් ඒකට සහයෝගය අවශ්‍යයි. ජාත්‍යන්තරය දිනා ගන්න නම් ඒකට රටක් විදියට ඒකට මුහුණ දෙන්න ඕන. ඉතින් මම දකින්නේ අපේ රටේ තියෙන මේ බලය උදෙසා කුලල් කා ගැනීම කියන සංකල්පය 1948න් පස්සේ මේ නිදහස සුද්දාගෙන් දිනාගත්ත පටන්ම අද වෙන්තෙක් අපේ රටේ තියෙන බලයට කුලල් කා ගැනීම. අපේ රට අද මේ තත්ත්වයට පත් වෙන හේතුව තමයි ජාත්‍යන්තරයේ ඉස්සරහා මේ තරම් හැල්ලුවට ලක් වෙන්න. මේ තරම් ඔවුන් ඉස්සරහා දනින් නැවෙන්න අපිට සිද්ධ වෙලා තියෙන හේතුවත් ඕකයි. මොකද හේතුව මේ දේශපාලන පක්ෂ උත්සාහ කරන හැම වෙලාවම බලය ලබා ගන්න තව පක්ෂයක් බලය දැහැ ගන්න. ඉතින් මේ තත්ත්වය මත රටක් ඉස්සරහට යන්න බෑ. උදාහරණයක් විදියට දැන් අපි කතා කරනවා මේ සුළු ජාතිය මහා ජාතිය මේ LTT කතා මේවා ඇයි ඇති උනේ? මේවා ඇති උනේ මේ රටේ තියෙන දේශපාලන තියෙන උපක්‍රම නිසා. ඇතැම් අවස්ථාවල 83 කළු ජූලිය ඇති උනේ මොන ඒවට ඒක රජයන් හරියට පීවර ගත්තේ නැති නිසා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි දෙමළ ඩයස්පොරාව LTT එක ඇති වෙන්නේ. ඉතින් මේ සිංහල දෙමළ ජනතාව අතර අසමගිය නිර්මාණය කරන්නේ මේ දේශපාලන පැලැන්තියන් විසින්. වහාම තහනම් කළ යුත්තේ මේ ජාතිකත්වයෙන් මත පදවගත සියලු පක්ෂ තහනම් කළ යුතුයි. මොකද එහෙම තහනම් කරාම මං හිතන්නේ මේ රට මේ කොටස් වශයෙන් වෙන වෙනම බලය බෙදන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒ බලය බෙදා ගැනීමේ අවශ්‍යතාවය තියෙන එක පැත්තක උතුරේ ඉන්න අර දෙමළ ඇතම් දේශපාලඥයන්ට දකුණේ ඉන්න ඇතම් දේශපාලඥයන්ට ඇත්තටම සිංහල දෙමළ මුස්ලිම් මේ ජනතාවට මෙහෙම ප්‍රශ්නයක් නෑ. අර මෙතුමා කිව්වාගේ මේ එදා අපි මැච් එක දෙන්නම වුන් සතුරු වෙච්ච විදිය නැගෙනහිර අපි දැක්කා. ඒ විතරක් නෙමෙයි මේ අපේ කොළඹ ඕනතරම් සිංහල මුස්ලිම් දෙමළ ભેදයක් නැතුව වැඩියෙන් ජීවත් වෙ වැල්ලවත්තේ වැඩියෙන්ම ජීවත් වෙන දෙමළ ජනතාව. කොහෙද ප්‍රශ්නේ? ඔවුන්ට ගිහිල්ලා 83 වගේ කවුරු ගහනවද? ඔවුන්ට හිරියාර කරනවද? එහෙම නැත්නම් ඔවුන්ට වෛද්‍ය විද්‍යාලයට එනකොට ඔවුන්ට වෙනම කෝටා එකක් දෙනවද? නෑ. අධ්‍යාපනය හෝ සෞඛ්‍ය හෝ මේ කිසිම දෙයකින් සුළු ජාතීන් කියලා වෙන් කළා නෑ මේ රටේ. ඒක මේ අපි නිර්මාණය කරන ඔවුන්ගේ ඔළුව තුලට ඇතුළු කරන මිත්‍යාවක්. ඉතින් ඒක නිසා මම මේ කියන්නේ ඒක එක පැත්තකින් අනික් කාරණේ අනිත් පැත්තෙන් මම ධර්ම ස්ථාවරය තමයි එතුමා කිව්වාගේ අපිට බෑ ජාත්‍යන්තරයේ තුල හුදකලා වෙලා ගමනක් යන්න.
එහෙමනම් දැන් අපි මේකට ක්‍රමවේදයක් සකස් කිරීම දැන්වත් කරන්න ඕන. මොකද තවදුරටත් අර ජාත්‍යන්තරයත් එක්ක අපි ගේම ඉල්ලලාම ඉස්සරහට යන්න ඕන කියන ස්ථාවරත්වයේ මම නැහැ. මොකද අපි ඔවුන් ඇයි මේ තත්ත්වයට ශ්‍රී ලංකාව මෙවැනි බ්ලැක් මාක් එකකට පත් කරේ? වෙන්න පුළුවන් LTT ඩයස්පෝරාවේ තියෙන ශක්තිය වෙන්න පුළුවන්. එහෙමනම් ඒ ශක්තියට ඒහා සමාන ශක්තියකින් මුහුණ දීමේ හැකියාවක් රාජ්‍ය යාන්ත්‍රණය තුල අපි හදන්න ඕන. ඔවුන්ට පිළිතුරු දීමේ හැකියාවක් හදන්න ඕන. මොකද ඔබට හොරෙක් කියලා කවුරු හරි කිව්වොත්, ඔබ මිනිමරුවෙක් කියලා කිව්වොත්, කවුරු ඔබ ඒකට උත්තර දෙන්නේ නැත්නම්, ඔබේ පාර්ශවයෙන් උත්තරයක් දෙන්නේ නැත්නම් අර කරන චෝදනාව රඳා පවතිනවා. දැන් මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල මම ගොඩක් වෙලාවට දකින්නේ ඒ වෙලාවට මාරු වෙන ආණ්ඩු කියලා උත්තර දීලා එනවා. හැබැයි කවදාවත් අපිට නෑ විදේශ ප්‍රතිපත්තියක්. එක ආණ්ඩුවක් ගිහිල්ලා එක යෝජනාවක් පිළිගන්නවා, අනිත් ආණ්ඩුව ගිහිල්ලා ඒක අපි කරන්නේ නැහැ කියනවා. ඉතින් මේකනේ අපි දකින්නේ. එහෙම නෙමෙයිනේ ජාතික ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ කිව්වොත් ඔවුන්ගේ හමුදාව සම්බන්ධයෙන් ගන්නා වූ ප්‍රතිපත්ති කවුරු කිව්වත් මොන තැන දුනත් ඔවුන්ගේ මොන ජනාධිපතිවරයා වුණත් ඔවුන් ගන්න ප්‍රතිපත්තිය එකයි. ඒක නිසා ඔවුන්ට තියෙන හොඳ ප්‍රතිපත්තියක්. නමුත් අපිට මේ ප්‍රතිපත්තිය නැහැ. අපේ නැවෙන සුළු ස්වභාවය සහ අපිට නිසි ප්‍රතිපත්තියක් නැති ස්වභාවය සැලකිල්ලට අරගෙන ජාත්‍යන්තරය අපිට ටොකු අයිනෝ විතරක් නෙමේ හෙට අනිද්දා කනටත් ගහනවා. ඉතින් ඒක නිසා මේ தත්ත්වය වළක්වා ගන්න නම් මෙවැනි සමාජයක් තුළ අපිට ජාත්‍යන්තරයෙන් වියුක්ත වෙලා ගමනක් යන්න බෑ. ඒක නිසා වහාම අපි ඔවුන්ට අපි අපේ ස්වාධීනත්වය අපේ ස්වාධීපත්වය පාවා දෙන්න නරකයි. හැබැයි අපි ඔවුන් හා යම්කිසි සහජීවනයකින් යන ගමනක් තීරණය කළ යුතුයි සහ ඒ සඳහා ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. හොඳයි. ආචාර්ය ජයන් පෙරේරා මහත්මයා අවසාන වශයෙන් දැන් මේ සියලු කරුණු කාරණාත් එක්ක සිවිල් ක්‍රියාකාරී සිවිල් සමාජය මම හිතන්නේ බෙහෙවින් ඉස්සරහට ආයුතු කාලයක්. මම හිතන්නේ පහුගිය කාල සීමාව තුල අපි දැක්කා පහුගිය මාස කිහිපය තුල දැක්කා සිවිල් ක්‍රියාකාරීන් පාරට බැස්සා. අරගල කරා. මෙන්න මේ යෝජනා ක්‍රියාත්මක කරන්න. දැන් උපුල් කුමරා පෙරේරා මහත්තයා පැහැදිලිව කිව්ව දේ තමයි ආවේ පාරට බඩගින්න. ගෑස් නැහැ, විදුලිය කපනවා, තෙල් නැහැ, පෝලිං වල මේ සියලු ප්‍රශ්න අපි කාටවත් බලපෑවා. ඒක නිසා ජනතා පාරට. හැබැයි මේ සියලු කාරණා මේ ජිනිවා වලින් එල්ල වෙන චෝදනා සහ යෝජනා රට තුළ ක්‍රියාත්මක කරන්න පුළුවන් දේවල්. මෙන්න මේ තැනට රට ගේන්න සිවිල් ක්‍රියාකාරීන්ට ලොකු වගකීමක් තියෙනවා නේද? ඇයි සිවිල් ක්‍රියාකාරීන් මේ තත්ත්වයෙන් නියන වෙලා ඉන්නේ? සිවිල් ක්‍රියාකාරයෙන් අපි අපේ කාර්ය කරනවා. නමුත් අපිට බලය නැහැ මේ ඇත්තට ක්‍රියාවට නංවන්න. ඒක කරන්න තියෙන්නේ රජයට. රජයට තමයි ඒ බලය තියෙන්නේ. අපිට තියෙනවා වැදගත් කාරණාවක්. ඒ කියන්නේ ජනතාව දැනුවත් කරන්න. නැත්තම් ජනතාව දැනුවත් නොකොලත් එහෙනම් අපේ දේශපාලන නායකයන්ට බැරි වෙනවා ඒ යහපත් තීරණ ගන්න. ඒක ඇත්තට සිද්ධ වුණා 57 SWRD බණ්ඩාරනායක අගමැතිතුමා චෙල්වනායකම් දෙමළ 나යකයා එක්ක ගිවිසුමකට එක්ව වුණා. ඒ ගිවිසුමේ තිබුණු කාරණා දෙක ප්‍රධාන බණ්ඩාරනායක චෙල්වනායකම් ගිවිසුම. ඔව් කාරණා දෙක වුණේ එකක් දෙමළ ජනතාව වාසය කරන ප්‍රදේශවල යම්කිසි ස්වපාලන බලයක් දෙන්න. රට දෙකට කඩන එකක් නෙවෙයි. ඒ කාලේ 57 කවුරුත් කතා කළේ නැහැ රට දෙකට කඩන. නමුත් බණ්ඩාරනායක මහතා චෙල්වනායක මහතා එක්ක කතා කරලා යම්කිසි ස්වපාලන බලයක් දෙන්න හැදුවා. ඒක එකක්. දෙවෙනි එක දෙමළ භාෂාවට සහ සිංහල භාෂාවට යම්කිසි සමතැනක් දෙන්න. ඒ කාරණා දෙක තමයි 57 ඒ ගිවිසුමේ තිබිච්ච කාරණා. නමුත් ඒක ඒගොල්ලන් ක්‍රියාවට නංවන්න හදනකොට බණ්ඩාරනායක මහතාගේ එයාගේම කැබිනට් එක එයාගේම ආණ්ඩුව ඒගොල්ලන් විරුද්ධ වුණා. ජනතාව විරුද්ධ වුණා. හාමුදුරුවන් විරුද්ධ වුණා. එයාට ක්‍රියාත්මක කරන්න බැරි වුණා. දැන් මේ කාරණා දෙක 57 බණ්ඩාරනායක චෙල්වනායකම් ගිවිසුමේ තිබිච්ච අඩංගු කාරණා දෙක තාමත් වළංගුයි. මේ කාලෙටත් ඒක වළංගුයි. තාමත් අපේ රටේ දෙමළ භාෂාව හරියට පාවිච්චි වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ලොකු ප්‍රශ්න තියෙනවා ඒක උඩ. ඉතින් ඒ නිසා අපිට ජනතාවට ගිහින් මේවා පැහැදිලි කරන්න ඕනේ. මේවා කියන ආකාරයට දැන් මේ ජිනිවා වල වසර ගණනාවක් පුරා නැගෙන චෝදනා සහ යෝජනා වලට බණ්ඩාරනායක චෙල්වනායකම් ගිවිසුමෙන් යම් විසඳුමක් දෙන්න පුළුවන් කියලා කියන්නේ ඔබතුමා. මම හිතන්නේ ඒ ප්‍රතිපත්ති තමයි දැනටත් අදාළ වෙන්නේ. ඒ යම්කිසි ස්වපාලන බලයක්. ඒ කියන්නේ පළාතක බහුතරයක් ඉන්නවා නම් ඒ පළාතේ ඉන්න බහුතරයට ඒගොල්ලන්ගේ
දේවල් ගැන තීරණ ගැනීම. අපේ ගෙවල් වල අපි කැමතිනේ අපිට තීරණ අපේ මගේ ගෙදර තුන මම කැමති අපේ ගෙදර තීරණ ගන්න. මට කැමති නැහැ තව පිටින් ඇවිල්ලා මගේ ගෙදර කියනවා නම් මේක කරන්න ඒක කරන්න කියලා. ඒ වගේ දෙයක් ඒ ප්‍රතිපත්තිය යම්කිසි ක්‍රියාවට නංවන්න ඕනේ. නමුත් තවද මම හිතනවා අපේ රටේ ඇත්තට කරන්න තියෙන්නේ අපේ ආයතන ස්වාධීන ආයතන ඒවා ශක්තිමත් කරන එක තමයි අපිට තියෙන්නේ. උසාවිය අල්ලස් කොමිසම රජයේ සේවාව පොලිසිය ඒවා කළ යුත්තේ ඒ තනි බලෙන් ඒ ඉහළ තනතුරුවල් පත් කරන එක ඒක නවත්තන්න ඕනේ. මම හිතනවා ඒක තමයි 19 වෙනි සංශෝධනයේ තිබුණේ. ඒවා විපක්ෂ ආණ්ඩුව හා විපක්ෂය හා සිවිල් සමාජය ඒගොල්ලන්ගේ එකතුව එක්ක තමයි ඒ පුද්ගලයන් තෝරන්න ඕනේ. එහෙනම් ඒගොල්ලන් එක පක්ෂයට ලැබි වෙන්නේ නැහැ. ස්වාධීන වෙනවා. ඒක ඉතාමත්ම අවශ්‍යයි. එහෙනම් ඒ වගේ දෙයක් තිබුණොත් තමයි වැරදි කළොත් දඬුවමක් ලැබෙන. ඒක නවත්තන්න ඕනේ. නැත්නම් අපේ රටේ මේක තමයි ලොකුම ප්‍රශ්නේ. අපේ නායකයන්, අපේ දේශපාලඥයන්, අපේ හැමතැනම වැරදි කරලා ඒගොල්ලන්ට කිසිම දඬුවමක් ලැබෙන්නේ නැහැ. ඒ වැරද්ද නැවත කරනවා. ඒක නවත්තන්න. ඒකෙන් තමයි අපේ රටේ දූෂණය වුණේ. අපේ රටේ මේ ගිවිසුම් කඩලා දැම්මේ. ඒක ප්‍රථම එක. අනිත් එක නම් අපේ රටේ ජාතීන් අතර ප්‍රශ්නය. ඒක විසඳන්න ඕනේ සාකච්ඡාවෙන්. ඉතින් අපේ ආණ්ඩුව දෙමළ පක්ෂ මුස්ලිම් පක්ෂ ඒගොල්ලන් එක සාකච්ඡා කරලා සියල්ලටම පිළිගන්න පුළුවන් විසඳුමක් ඒගොල්ලන් ඉදිරිපත් කරන්න ඕනේ. ඒගොල්ලන්ව කාමරයකට දාලා කියන්න ඕනේ මේකෙන් එළියට එන්න බෑ ඕගොල්ලන් විසඳුමක් දෙනකම්. ඒ වගේ දෙයක් තමයි කරන්න තියෙන්නේ. ප්‍රතිභා මානහමි මහත්තයා අවසාන වචන දෙන්න. ඔතුමා සඳහන් කරා LLRC එක අපි ළඟ තියෙනවා. පරණගම කොමිෂන් වාර්තාව අපි ළඟ තියෙනවා. හැබැයි මේක ක්‍රියාත්මක කරේ නැහැ. ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේක විසඳුම නම් ඔතුමා කියන ආකාරයට මේ විසඳුම අතේ තියෙනවා නම් මේ විසඳුම ක්‍රියාත්මක කරන්න මොකක්ද කරන්න ඕනේ? ඔව් ඇත්තටම දැන් LLRC කියලා කියන්නේ දේශීය වශයෙන් ගත්ත යාන්ත්‍රණයේ තියෙන විසඳුම. එතකොට මේ විසඳුම 2010 වගේ කාලෙක ආවා. 2011 2013 නමුත් ක්‍රියාත්මක වුණේ නැහැ. දැන් අපිට පුළුවන් ඒකේ තියෙන ප්‍රතිපත්තිමය කරුණු අරගෙන කොහොමද මේක ඉදිරියට ගෙනියන්නේ කියන්නේ. ඒ තුල තියෙනවද මේ ජිනිවා වලින් එල්ල වෙන චෝදනා වලට විසඳුම් තියෙනවද? පැහැදිලිවම තියෙනවා. මේ ගොඩාක් කාරණා වලට මෙතන දක්වලා තියෙනවා. නමුත් දැන් ස්වයං පාලනයක් දීම පිළිබඳව කිසිම ගැටලුවක් නැහැ. නමුත් ඒ ස්වයං පාලනය වෙනම රාජ්‍යයකට යනවනේ. ඒ ගැන අපි මොකද කරන්නේ? අන්න එතනයි තියෙන ප්‍රශ්නේ. එතකොට ස්වයං පාලනයක් අරගෙන ඒක ඉන්දියාව වගේ කරගෙන යනකොට ඒක කිසි ගැටලුවක් නැහැ. ඒ හින්දා අඩුම වශයෙන් මේකේ දැන් සටන තියෙන එක නෙමෙයි දැන් ගිහිල්ලා ජිනීවා වල බැලුවොත් ඉල්ලන්නේ ඊළම. එතකොට වෙනත් රාජ්‍යවල ඉල්ලන්නේ ඒක. ඉතින් ඒ විශ්වාසය දෙන්න ඕනේ. LTT හිතවාදී දෙමළ ඩයස්පෝරාව ට්‍රාන්ස්නේෂනල් LTT ගවර්න්මන්ට් එකක් දැනට තියෙනවා. ඒගොල්ලෝ ඉන්නේ මස්රාත්තලම. මේ ඒ අයත් ඇවිල්ලා මේ විශ්වාසය ඇති කරන්න ඕනේ. පුළුවන් නම් ශ්‍රී ලංකාවේ ඉන්න ඩයස්පෝරා එකයි LTT හිතවාදී ඩයස්පෝරා එකයි එක තැනකට ඇවිල්ලා ශ්‍රී ලංකාව කොහොමද සංවර්ධනය කරන්න කියන සංවාදය අපි ඇති කරගන්න ඕනේ. සහ ලංකාවට ඉන්වෙස්ට්මන්ට් ගෙනීම ගැන. ඉතින් මම කියන්නේ දේශීය යාන්ත්‍රණය සඳහා මූලික වශයෙන්ම අඩුම ගානේ මානවිකම් උල්ලංඝනය වෙනවා. ඉතින් මේ උල්ලංඝනය වීම උතුරේ දකුණේ වෙනත් පළාත්වල එනවනම් නැෂනල් ඉන්ක්වයරි එක ජාතික පරීක්ෂණයක් කරන්න පුළුවන්. ඒ ජාතික පරීක්ෂණ කරලා තියෙනවා ඉන්දියාව. ඒ ජාතික පරීක්ෂණ වලින් රාජ්‍ය නොවන සංවිධාන රාජ්‍යංශයේ සියලු දෙනාම එකතු වෙලා රටට හිතවාදී විදියට මේ තත්ත්වය ඇති කරගත්තොත් අපිට ඉදිරියට යන්න පුළුවන්. එහෙම නැත්නම් Truth and Reconciliation Commission එක. ඉතින් මේවෙන් කරන දේ තමයි අපිට වෙච්ච වැරදි මොනවද අපි ඉදිරියේ එක හදාගන්නේ කොහොමද? නමුත් මේකට තියෙන එකම බාධාව දේශපාලඥයන්. ඇයි දේශපාලඥයන් මේක ඉදිරියට ආවොත් ඒ අය කැමති නැහැ. ජනතාවගේ මේ ප්‍රශ්න ටික විසඳනවට. ජනතාවගේ මේ ප්‍රශ්නේ විසඳනොත් TN එකට කවදාකවත් ජයග්‍රහණය කරන්න බෑ. එතකොට මධ්‍යස්ථව ඉන්න මතධාරීන්ට ඉදිරියට එන්න බෑ. ඉතින් අන්න ඒ සංස්කෘතියක් ඇති කරන්න ඕනේ. දේශපාලන කල්චර් එක හියුමන් රයිට් ප්‍රොටෙක්ට් කරන කල්චර් එකක් ලංකාවේ ඇති කරන්න පුළුවන් නම් මම හිතනවා මේ ප්‍රශ්න ගොඩක් දුරට විසඳන්න පුළුවන් කියලා. හොඳයි. බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා සියලු දෙනාටම අද තුලාව දේශපාලන සංවාදය සමගින් එකතු වීම පිළිබඳ විශේෂයෙන්ම හේක් නුවර සිට අපත් එක්ක සම්බන්ධ වෙච්ච ආචාර්ය උදාන් පණ්ඩු මහත්මයාට මම හිතන්නේ අපේ නිෂ්පාදන කණ්ඩායම දැනුම් දුන්නා. එතුමා
එතුමාගේ තවත් රාජකාරී කටයුත්තකට ඉවත් වෙන්න සිද්ධ වුණා කියලා අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙන ආචාර්ය ජයන් පෙරේරා මහත්මයා අපත් සමග එකතු වීම පිළිබඳව නීතිඥ උපුල් කුමරප්පෙරුම් මහත්මයා බෙහෙවින් ස්තුතිය ඔබතුමාට අපත් සමග එකතු වීම පිළිබඳව නීතිඥ මනෝජ් ගමගේ මහත්මයා බෙහෙවින් ස්තුතිවන්ත වෙන අපත් එක්ක එකතු වීම පිළිබඳව ඒකම නීතිඥ ප්‍රතිභා මහනහමේ මහත්මයා බෙහෙවින් ස්තුතියි තුලාව දේශපාලන සංවාදය සමගින් එකතු වීම පිළිබඳව අපි බලාපොරොත්තු වෙනවා. මේක නිරන්තරයෙන්ම කතා කර කර ඉන්නවට වඩා විසඳුමට යන තැනකට මේ රට ගේන්න මේ තුලාව දේශපාලන සංවාදය තුළ උපුල් කුමාරප්පෙරුම් මහත්තයා පුතුමා ඉතා හොඳ යෝජනාවක් කරේ. ඒක තමයි විය යුත්තේ. අපි කුලල් කාගෙන මේක ජනප්‍රියවාදී සංවාදයක් බවට පත් කරගෙන මේක අර පොඩි ජාඩි කෑල්ලක් කරෝල කෑල්ලක් කන මේ තත්ත්වයට පත් කරගෙන අර නිකන් නිදි මරනකොට ජොලියට බලන දෙයක් නොවි රටට වැඩදායි වෙන රට ඉදිරියට ගෙන යන යෝජනා සකස් කරන තැනක් බවට මේ මණ්ඩපය සකස් කිරීම තමයි අපේ එකම අරමුණ. ඒ වෙනුවෙන් අපි කැප වෙලා කටයුතු කරනවා කියන එකත් කියමින් ලබන සතියේ මේ වෙලාවටම බ්‍රහස්පතින්දා රාත්‍රී 10:25ට තුලාව දේශපාලන සංවාදයෙන් හමු වෙන තෙක් ඔබ සියලු දෙනාටම සුවදායි සතියක් ප්‍රාර්ථනා කරනවා.